සියලුම සත්වයන්ට මේ අමා ධර්මයම ලැබේවා මේ අමා ධර්මයම ලැබේවා සියලුම සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු. අද පින්නතුන් කියවෙන වැඩසටහනද තාවක් හරි අපේ අවසාන දවස උදා වෙච්ච දවසක ගන්න අරමුණක්. හිත ගන්න මොකද්ද? අරමුණ. අන්න දෙයට හිත දැනගන්න දෙයට අරමුණ කියලා කියනවා. වර්ණය දැනගන්නකොට හිතට චක්කු විඥානය කියලා කියනවා. සද්දේ දැනගන්නකොට හිතට ගාන විඥානයේ අරමුණ මොකද්ද පින්නතුනි? ගාන විඥානයේ අරමුණ සුවඳ. ජීවා විඥානයේ අරමුණ රස. ඒවට ඒ අරමුණු තියෙනවා. ඒතොර ඒ නිසා ඒවට සියල්ලටම පොදුවේ කියන හිත දැනගන්නේ අරමුණක් කියලා. ඒ අරමුණ පින්නතුනි විඳින ස්වභාවයට කියන්නේ මොකද්ද? වේදනාව. හඳුනා ගන්න ස්වභාවයට කියන්නේ සංඥාව. ක්‍රියාත්මක වෙන ස්වභාවයට කියන්නේ චේතනාව. එක කරන ස්වභාවයට කියන්නේ ඒකාග්‍රතාවය. ගැටෙන ස්වභාවයට කියන්නේ පස්ස. යොමු කරන ස්වභාවයට කියන්නේ මනසිකාරය. කුසල අරමුණක් නම් යෝනිසෝ මනසිකාරය. අකුසල අරමුණක් නම් අයෝනිසෝ මනසිකාරය. හිත පරම්පරාව දිගින් දිගින් ගෙන ස්වභාවයට කියන්නේ ජීවිත ඉන්ද්‍රිය. අරමුණ කල්පනා කරන ස්වභාවයට මොකද්ද කියන්නේ පින්නතනේ? විතක්ක ਵਿਚාර. මොකද්ද ඒකට කියන්නේ? විතක්ක ਵਿਚාර කියන ධර්මතාව දෙක උපදින්න කල්පනා කරනවා කියන්නේ. අරමුණ සතුටු කරන ස්වභාවය, සිනස්සන ස්වභාවය මොකද්ද? ආයි අර ප්‍රීතිය කොටස් කියා දෙන්න. දැන් අපි දන්නවා පිළිද ප්‍රීතිය ඉපදුනාම හිතේ වායෝ ධාතු අධික රූප නිපදවනවා. දැන් සමහර වෙලාවට සමහර පින්නතුන්ට මෙන්න මෙහෙම විදියට තමයි හිනහ යන්නේ. හිනහාවක් එනවා, මෙහෙම ඉන්නවා, යනවා. හිනහව එනවා යනවා. එහෙම ජීවිත තියෙනවනේ. එහෙම අවස්ථා තියෙනවා. හිනහ එනවා, හිනහව යනවා. ඒ කියන්නේ ප්‍රීතිය උපදිනවා, ප්‍රීතිය නැතිව. එහෙනම් ප්‍රීති උපදිනකොට හිතට පින්නතුනේ ඒක හරියට මුහුද රැළ එනවා, මුහුද රැළ යනවා. ඒ වගේ හිනස්වන. හිනාවන තමයි. තව අය ඉන්නවා පින්නතුනේ දිගටම හිනහ වෙලා. හැමතිස්සෙම ඉන්න ගොඩක් දුරට හිනහ වෙලායි. හිනහ වෙලා. ඇයි එහෙම වෙන්නේ? තාම තියෙනවා. ප්‍රීති ඉපදිලාම තියෙනවා. දැන් තවත් අවස්ථා තියෙනවා පින්නද අපේ ඔය සමහර සිංහල අවුරුදු කාලෙට ඉස්සර අපේ නෑදෑයෝ එහෙම එනවා. ආවට පස්සේ උදේ ඉඳලා හවස වෙනකම් මොකක් හරි කියනවා හිනහ වෙනවා. අපේ ආච්චිට කැකිරිත් පැලනවා බං ওই හිනහ වලට කියන. උදේ ඉඳලා මොන දෙයකටත් හිනහ වෙනවා. ඒ කියන්නේ මොකද? ප්‍රීති උපද හිනහ. උපද තමයි ඉන්නේ. ඒක අකල් කිය හිනහ වෙන්නේ නැහැ. මොනවද අකුසල් අරමුණු ගන්නවා. හිනහ අප්පඩමක් විපුණයකවත් ඒකටත් හිනහ වෙනවා. මොන දේවල් තියෙනවා. ආකාරයට හිනහ වෙනවා වගේ තියෙනවා. තව ඊට පස්සේ පින්නතුනේ ওই ආකාරයේ හිනහව තියෙනවා. ඒ කියන්නේ හිනහ නතර කරගන්න බැරි හිනහක් තියෙනවා. අන්තිමට පපුවත් අල්ලගෙන ඒත් පැත්තකට ඒත් හිනහ වෙනවා. එහෙම ඒත් නතර වෙන්නේ නැහැ හිනහව. එයා ප්‍රීතිය එන්න මොකද වෙන්නේ? උපදින ධාතු වැඩි වෙන කොච්චර වැඩි වෙනවද කිව්වොත් අන්න තොල්පටවල් විතරට මේ පපුවටත් ඒක හොඳටම දැනෙන්න පටන් ගන්නවා. දැන් මේ පින්නතුන් මම දන්නේ මේ රටේ ලංකාවේ දැන් මගුල් ගෙවල් වලට යනකොට මගුල් ගෙදර වලට යනකොට කොහොමද යන්නේ? හොඳ සාරියක් ඇඳලා ඊට පස්සේ මොකද ඒව පාට කරලා වලලු ටික දාලා ගෙදර තියෙන රත්තරන් බඩු ටික ඔක්කොම දාගෙන දැන් මගුල් ගෙදර යනවා. යනකොට මගුල් ගෙදරට ගියාට පස්සේ මේ මනමාලයේම තියෙන මහා බෆල් දෙකක් දාලා සින්දු ටිකක් තියෙනවා දානවා. නටනවා. ඉතින් මොකද වෙන්නේ? දැන් අර යන අයටත් නටන්න හිතෙනවද නැද්ද? අර බෆල් එක ඩුන් ගානකොට හිතෙනවද නැද්ද? හිතෙනවා. නටන්න නැතුව ඉන්නේ බොහොම අමාරුයි. අමහර වෙලාවට දරා ගන්න බැරුණොත් ඒත් නටනවා. සමහර උපාසකම්වල බොහොම අමාරුවෙන් ඉන්නේ. අරක ඇහෙන්න ප්‍රීතිය ඒ අරමුණත් එක්ක හිතේ ප්‍රීතිය උපදිනවා. කොච්චර උපදිනාද කියලා උඩ යන්න හදන්නේ. දැන් හිනහ වැඩි ප්‍රීතිය ඉපදිලා වැඩි වෙනකොට තවත් දිගටත් උපදිනවා පින්නද ශරීරයට එක විදියකට තියෙන්න බෑ. බැලුන් එකට හුලං වැඩි වෙන බැලුන් එක කොහාටද යන්නේ? උඩ යනවා. ඊට පස්සේ නටනවා කියන්නේ මොකද්ද? ප්‍රීතිය ගොඩාක් වැඩිලා දෝරේ ගලාගෙන යනවා. ලංකාවේ අමරදේව මහත්තයාගේ සින්දු වලටත් ප්‍රීතිය උපදින අය ඉන්නවා. ඒ නිසා පින්නද ඒ නැටීම කියලා කියන්නේ ප්‍රීතිය අධික වෙනවා.
අධික වුණාට පස්සේ ඒ ඇඟ එක විදියට තියෙන අර මෙහෙ දඟලනවා. දැන් බැලුන් එකකට බලන්න නිකන් තියෙනකොට ඔහේ තියෙනවා. හුලං වදිනකොට එයා ඔහේ දඟලනවා. ඒ විදියට තමයි. මම මේ වෙනතට තේරුණා ඒ ආකාරයට hinaවේ ඔක්කාන්ත ප්‍රීතිය, කනික ප්‍රීතිය, උද්වේග ප්‍රීතිය කියලා ඒ ප්‍රීතියේ ඒ ස්වභාවයන් තියෙනවා. සමහර ඇඟ නටවන තරම් ප්‍රීතියක් තියෙනවා. තොල්පටවල් විතරක් කුළු ගන්නන ප්‍රීතියක් තියෙනවා. ඊට පස්සේ තොල්පටවල් ටිකක් ගොඩාක් විවෘත වෙන ප්‍රීතියක් තියෙනවා. ඒ ආකාරයට ප්‍රීතිය එන්න වෙනස් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේලා පින්නතුනේ අර නටන තරම් ප්‍රීතියක් බුදුරජාණන් වහන්සේලා ගෙන. බුදුරජාණන් ප්‍රීතිය උපදිනවා. ඒ ආකාරයට සිනහ මණ්ඩලයක් පහළ වෙනවා විතරයි. අපිට අර ඔක්කොම තියෙනවා. හරිද? කැකිරි පලන හිනහවක් තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? නටන ඒ ප්‍රීතියක් තියෙනවා. ඒ ආකාරයට ඒ අභිධර්මයේ මූලික කරුණු පොතේ ප්‍රීති චෛතසිකේ විස්තර කරන තැන ඔය ප්‍රීති ප්‍රභේද විස්තර කරලා ඇති. එතනින් චුට්ටක් බලාගන්න. මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා. දැන් මේ පින්නතුන්ට දැන් අභිධර්මයේ ඉගෙන ගන්න ඕන කියලා හිතුණා. පාරි දැන් 11 වෙනි වැඩසටහන දවස් 14ක් විතර ගිහිල්ලා පාරි වැඩසටහන 11ටම ආපු අයත් තියෙනවා. එහෙම එන්න පුළුවන් කමක් තියෙනවනේ. එහෙම හැකියාවක් තියෙනවා. ඒකට පින්නතුනේ දැන් අපි ගත්තොත් සොල්දාදුවෙක්. දැන් අපේ හමුදාවට යන්නේ කොහොමද? ගෙදර ඉන්න දරුවෝ. දැන් අම්මලාට පුතු ඉන්නවද? ඉන්නවද? යක්කු. ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒ සමහර වෙලාවට පුතුන්ගේ ජීවිත කොහොමද? සමහර කාලවලට පින්නද නැගිටින්නේ කීයටද? නැගිටි උදේ පාන්දරම නැගිටලා බාත් รู ම් එකත් ඇදලා ගේට් පිහදානවද? එහෙම කරනවද නේ? ඔයාට කියන්නේ 10ට 11ට නැගිටින්න. ඊට පස්සේ මොකද වෙන්නේ? අයිත් 11ට විතර නැගිලා එකට දෙකට ඉඳලා හවස අයි කොහේ හරි ගිහලා අයි රැට එනවා අයි නැගිටිනවා. එහෙම පුතු ඉන්නේ. ඒත් අම්මලා කියන්නේ මොකද? ඔබ ගෑණියෙක් කෙනෙක් එදාටත් ඉතින් උඹගේ තාත්තම කන්න දේවි. ඉන්නේ තමයි කියන්නේ. යාන්තිමට ඕක කියන කියලා එන්න වැඩි වෙලා පුතාට ජීවිතේ එපා වෙනවා. ඊට මොකද තමන්ගේ ඇඳුමක්වත් හොද ගන්න නැති. කාමරේවත් අස් කර ගන්න නැති. එතනින් ගියාට පස්සේ කවදාවත් උදේ පාන්දර නැගිටින්න නැති මේ පුතා තීරණය කරන හමුදාවට යනවා. ඊට පස්සේ අර සහතික ටිකත් හොයාගෙන හමුදාවට යනවා. ඉතින් මුලදී ගන්න බෑ කිව්වත් අයිත් මා මොකක් හරි සහතිකයක් කරන් අයිත් යනවා. ගියාට පස්සේ දැන් පින්නතර උදේ නැගිටිනවද නැද්ද? දැන් අර උදේ නැගිටීද නැද්ද? දැන් උදේ 8ටද නැගිටින්නේ? දැන් 4 වෙනකොට නැගිටිනවා. එහෙම නැගිටිනවා. හැකියාවක් ඇති වෙනවා. ඊට පස්සේ දැන් හමුදාවට ගිහින් පස්සේ උදේ 4ට නැගිට්ට කියලා අයිත් උදේ 8ට විතර නිදා ගන්න දෙනවද? නෑ. ඊට පස්සේ දරා දින්න ඕන, දර පලන්න ඕන. ඊට පස්සේ දුවන්න ඕන ඕවා තියෙනවා. ඊට පස්සේ දැන් දුවලාව කියලා පොඩ්ඩක් ඇලවෙලා ඉන්නම් කියලා පැයක් ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න පුළුවන්ද? දැන් බලන්න තමන්ගේ ඇඳුම් වාත් හොද ගන්න බැරි වෙලාවට නැගිටින්න බැරි එක දැන් කරනවද නැද්ද? ඊට පස්සේ දැන් ඔහොම ඊට පස්සේ දැන් දුවලා ඉවරලා ඊට පස්සේ අයිත් පීනන්න යනවා. ඊට පස්සේ කටුකම්බියස්ස යනවා. ඔය වගේ තමයි. මුලින්ම හමුදාවට ගිය ගමන් තියෙන්නේ ඔහේ ටිකක් පාඩුවේ ඉන්න දෙනවා. දර ටිකක් ඇදගෙන ඔහොම ඉන්න දෙනවා කොණ්ඩේ කපල ඉවර වෙලා. ඊට පස්සේ දවස් දෙකක් තුනක් යනකොට ගන්නව දුවන්න කිලෝමීටර් 15ක් විතර. දැන් දුවන. දැන් හදිසියෙන් දුවලා කිලෝමීටර් 10කදී මහන්සි වුණා අනේ පුතේ ඵලයන් කියලා කියනවද? අනේ පුතේ ඵලයන් දුවන්නේ ඊටු ටිකක් හිමීට දුවන්නේ කියනවද? වටනන් පස්සේ ආයි නැගිටනවද? පයින් එකක් දමලා ඉනවා. කිලෝමීටර් 15 යනවා දැනෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ආකාරයට අයිල පිනද උදේ 4 නැගිටලා රෑ 9 10 වෙනකම්ම ඒ ආකාරයට ඉතින් රෑ නිදා ගන්නවා. නිදා ගන්න ගමන් හදිසියෙ මොකක් හරි වැඩක් තියුණොත් නැගිටවල ගන්න නැතුව නිදා ගන්න දෙනවද? ගන්න. අයිත් උදේ 3ට නිදාගත්තත් අයිත් 4ට නැගිටින්න ඕන. මේක තමයි හමුදාවේ ජීවිතය. ඔය ආකාරයට හමුදාවට ගියාට පස්සේ gedara දෙවි වුණා කියලා තේරෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සමහර අය මොකද කරන්නේ? හමුදාවට මේක ඉන්නවට වඩා හොඳයි කියලා භාගයක් කොහොම හරි පැනගෙන යනවා. ඒ සමහර අය ඒත් එච්චර දුකක් තියලත් පැනලා යන්නේ නැහැ. එහෙම යන්නේ නැහනේ. ඒකේ අපි කොමාන්ඩර් සොල්දාදුවෙක් වෙන්න අරමුණක් ඇතුව ගියේ කියලා. සමහර අයට හිතන මේක මොකද්ද කියලා සමහර අය පැනලා යනවා. ඒ සමහර අය පැනලා යන්න chance එකවත් පැනලා යන්නේ නැහැ. ඒ ඔය ආකාරයට පිළිඳ මූලික ටික ඉවර වුණාට පස්සේ ඊට පස්සේ තියෙනවා ජංගල් කෝස් එකක්. එන්නේ මෙහෙම. ඒකේ සම්පූර්ණ බූට් දෙක සීල් කරනවා. ඊට පස්සේ සීල් කරනවා කියන්නේ දාලි ඉවර වෙලා කම්බියක් මේව කරලා පංච් කරනවා. ඊට පස්සේ ආයිත් ඒක දවස් 15ක් යනතුරු ගලවන්න බෑ. ඒ කැලේ හදිස්සියෙන් හරි කැඩිලා තිබුණොත් නැවත ඒ කෝස් එක කරන්න ඕන. නිසා ඒ බූට් දෙක සීල් කරලා මුලින්ම කැලේ ඵලයන් කියලා වතුරකට දාන්නේ වැවකට දාන්නේ දාපු ගමන් අර කැතුලට වතුර යනවා. දැන් ගියාට පස්සේ ආයි දවස් 15ක් යනතුරු ගලවන්න බෑ. ඒ පිනොතේ කැලේ තමාම කෑම හොයාගෙන ඉන්න සමහර වෙලාවට පැනලා යන අවස්ථාව හම්බ වෙනවා. සමහර අය පැනලා යනවා. සමහර අය ඒත් පැනලා යන්නේ නැහැ. මොකක් වෙන්නද? කමාන්ඩෝ වෙන්නේ. ඊපස්සේ දැන් දවස් 15කට පස්සේ ඇවිල්ලා බූට් දෙක ගැලෙව්වට පස්සේ නියපොතු 10ම ගැලවිලා එනවා. මස් කෑලිත් එක්ක කොහොමද? අයිත් ටික දවසකින් මොකක් හරි කරලා හොඳ කරගෙන අයිත් මේව කරගෙන ඊට පස්සේ පීනන්න බෑ කිව්වන් පස්සේ අනේ පුතේ පීනපල්ලා ටියුබ් දාලා නැහැ. වැව මැදට ගිහලා දඩස් ගාලා අත්තරිනවා.
බැරි එකක් ලස්සනට පීනනවා. ওই අවස්ථාවේ සමහරට එක්කෙනෙක් දෙන්නේ මැරෙනවා. ඒ මැරෙන බව සමහරු දන්නවා. ඔය පීරන්න යන අවස්ථාව හදිස්සියෙන් එක්කෙනෙක් දෙන්නේ මැරෙන බවක් දන්න වතුර පෙවිලා ඒත් සමහරු පැනලා යන්න හිතන්නේ. දැන් බලන්න ගෙදරදී වෙලාවට නැගිටින්න බැරි එකාට. ඇඳුම් ටික හොද ගන්න බැරි එකාට කොහොමද මෙච්චර හැකියාව? ඊට පස්සේ ඒකත් දැන් ඒක පීනන්න බැරි නම් දවස් 10ක් 15ක් ගිහලා ඒක පුරුදු වෙලා දුවලා ඔක්කොම කරලා ඒක පුරුදු. ඊට පස්සේ තවත් කෝස් එකක් තියෙනවා. අවසාන හරියම මම කෙටියෙන් කියන්නේ මීට වඩා දරුණු ඒවා තියෙනවා. උපාගල කියලා ලංකාවේ තියෙනවා. ඒකට ගිහිල්ලා එක කකුලකින් උඩ එල්ලනවා ඔළුව පහතට හිටින. ඇඳුම් ඔක්කොම ගලවලා මිරිස් ගානවා ඇඟපත පුරා. ගාලා පොළු. හදිසියෙන් හරිය ගහලා බිමට දවසක් පැය 24ක් එල්ලලා තියෙනවා. ඊට පස්සේ පින්නතේ හදිසියෙන් හරි ගන්නකොට අතප්පයක් කැඩිලා තිබුණා. නැවත ඒ කෝස් එක මුල ඉඳලා කරන්න ඕනේ. 45ක් කරන්න ඕනේ. දැන් සමහර අය අතපය කැඩුණාට පස්සේ මොකද කරන්නේ? ඕන වෙන එකකට යන්න පුළුවන්. එහෙම හැකියාව තියදී අයිත් අතපය හොඳ කරන අයිත් අර පළවෙනි දවසේ ඉඳලා කරනවා. 45න් පස්සේ අතපය කැඩුණාට ඒව හොඳ කරගෙන වෙනත් එකකට යන්න පුළුවන්. නමුත් අයිත් සමහර අය මොකද ඒකම කරනවා. ඒකලා අයිත් දින 45 අර විදියටම කැලේ ජංගල් කෝස් එක අරව මේ ඇවිල්ලා අයිත් බුදුරුවාගල ඇවිල්ලා අයි ගුටි කරනවා. ඒ වගේ දෙවෙනි පාර මිස්සුන සමහර තුන්වෙනි පාරත් කරනවා. තුන්වෙනි පාර පිස්සලා කරාට පස්සේ සමහර වෙලාවට අන්න යාගේ සීනිය හරියනවා අරමුණ හරියනවා මොකද එන අම්මා ගෙනල්ලා බලන්න මෙතන හරි ලස්සන සිදුවීමක් තියෙනවා. උදේට නැගිටින්න බැරි. එතකොට වෙලාවට කිසි වැඩක් කරන්න බැරි කෙනෙක් ඒ සියල්ලම හදාගෙන කමාන්ඩෝ බටෙක් කරනවා. කවුද යා කමාන්ඩෝ බටෙක් කරේ? ඒකනේ ප්‍රශ්නේ. කවුද යා කමාන්ඩෝ බටෙක් කරේ? පින්නතුනේ මේ පින්නතුන්ට දැන් මේ පින්නතුන්ගේ ගතර මුලින් කියපු කතාව දැන් මේ පින්නතුන්ට අභිධර්මයක් ආව හිතට. දැන් අරමුණක් කාඩවස එක දිගටම එනවා. කවුද මේ පින්නතුන් මෙතෙන්ට අරගෙන ඉන්නේ? හිත. කියන එකේ තේරුම මොකද? අරමුණ දැනගන්න ස්වභාවය. කොහොමද හිතේ නම් මෙතෙන්ට අරගෙන ඉන්නේ? හිතට කරන්න පුළුවන් අරමුණ දැනගන්න එකනේ. කොහොමද හිත මෙතෙන්ට අරගෙන ඉන්නේ? චේතනා. චේතනාවට පුළුවන් අරමුණට ක්‍රියාත්මක වෙන එක. ඒතර හිතට එන විවිධ චේතනා තියෙනනේ. විවිධ අරමුණු තියෙනවා. දැන් මේ අභිධර්ම ඉගෙන ගන්න එක විතරක් නෙවෙයි අරමුණු තවත් අරමුණු සමුදායක් තියෙනවා. ඒතර මේ අරමුණු වලට ක්‍රියාත්මක වෙන්න චේතනාවට තීද්දියයි මේකටම ක්‍රියාත්මක වෙලා එන්නේ. එහෙම දෙයක් තියෙනනේ. අපි තව තවත් පැත්තක් බලමු. ඒක අපේ බෝසතාණන් වහන්සේගේ ජීවිත පැත්ත. එතකොට පින්නතුනේ අපේ බෝසතාණන් වහන්සේ එක්තරා කාලයක ඉපදිලා හිටිය මේ වෙළඳ කණ්ඩායමක නායකයෙක් වෙලා. ඉතින් එයාට තියෙන කාර්යභාරය තමයි තමන්ගේ අනිත් වෙළෙන්දන්ත් එක්ක කාන්තාරෙන් හරහා ගිහිල්ලා මිනිඳු මේ කතාව අහලා තියෙනවා වෙළඳාම් කටයුතු කරන්න. ඉතින් කාන්තාරේ ගමනේ තමන්ගේ සහායක වෙළෙන්දු නියමාකාර කාන්තාරේ ගෙතර වෙනවා. ඒකේ නායකත්වය ලැබිලා දුන අපේ බෝසතාණන් වහන්සේට. අපේ ඒ බෝසතාණන් වහන්සේත් එක්ක තව ගල් 500ක ගල් කරුවෝ හිටියා. වෙළෙන්දෝ හිටියා. ඉතින් ඒ ආකාරයට හරක් ඒ කරත්වල බැනලා බඩු මුට්ටු පුරවගෙන වතුර දර දිය ඔක්කොම පුරවගෙන දැන් කාන්තාරේ හරහා ගමන. කාන්තාරේ ගමන ලේසියක් නෙවෙයි. හරි පොඩ්ඩක් වැරදුනොත් මොකද වෙන්නේ? සාහට සදාහට සියලු දෙනාගේම ජීවිත නැති වෙන්න පුළුවන්. පොඩ්ඩක් වරදින්න ඕන. යන මේ පියවර මේක වැරදු කාන්තාරේ සලකුණු හොයන්න බෑනේ. හරියට ඒ දිශාව බලලා හරියට ගිහිල්ලා නැතුව වැරදිලා වෙන පැත්තකට ගියොත් කාන්තාරේ ඉවරටම ඉවරයි. ඒ නිසා එකද අපේ බෝසතාණන් වහන්සේ මොකද කරන්නේ? මේ ගල් කරුවන්ද නියම විදියටම නායකත්වයේ පෙන්නමින් මේ කාන්තාරේ මේ ගමන යනවා. යනකොට පින්නතුනේ මේ බොහෝ දවසක් ගියාට පස්සේ බෝසතාණන් වහන්සේට ගල් කරුවන්ට ආසන්නයේ ගොඩ බිමක් පේනවා රාත්‍රියේ. සන්ධ්‍යා භාගේ පේනවා. ආසන්නෙම සුළු වෙලාවකින් ගොඩ බිමකට යන්න පුළුවන්. එලා බෝසතාණන් වහන්සේ තීරණය කරන අනිත් අයත් එක්ක කතා කරලා අපිට මේ ගොඩ බිමට යන සමහරට අප 24ක් යන දවසක් කාලයක් ගත වෙයි. අපි මේ ගැල් වල තියෙන බඩු අඩු කරොත් අපිට මොකද ගොඩ බිමට යන්න පුළුවන්. හරක්කේ තියෙන මේ වතුර මේ ආහාර පාන ටික විසි කරලා දැම්මොත් අපිට ඊට වඩා අඩු කාලයකින් යන්න පුළුවන් කියලා කතිකාවතක් කරනවා. දැන් ඔක්කොම කතා කරගෙන අර තියෙන වතුර ඔක්කොම ගැල් වලින් අයින් කරනවා. අයින් කරන්නේ මොකද දැන් හෙට එළි වෙනකොට ගොඩ බිමකට යන්න පුළුවන් නිසා. සන්ධ්‍යා භාගයේ ගොඩ බිමක් පේන්න තියෙනවා. ඒකට පින්නතුනි මොකක්ද වෙන්නේ? දැන් අර වතුර ටික ඔක්කොම අයින් කළා එන්නේ රාත්‍රී උදායන ටික අයින් කරාම දැන් රාත්‍රියේම ගමනේ ඒදර නතර වෙන්නේ නැහැ. මොකද හෙට උදේට ගොඩ බිමට යන්න පුළුවන්. උදේ වෙලා බලනකොට මොකද වෙන්නේ? ගොඩ බිම පේන්නේ නැහැ. හේතුව අර හරක් අයිත් ඇවිල්ලා තියෙන කාන්තාරය ඇතුළට. ඊට පස්සේ දැන් මිනිස්සු දැන් ඔක්කොම කට්ටිය කාටද දැන් බනින්නේ? දැන් ওই වෙලාවට කාටද බනින්නේ? බෝසතාණන්. තමුසේ තමයි මේව විසි කරන්න කිව්වේ. ඉතින් අපි විසි කරා. පොඩ්ඩක් හරි තියාගන්න කියලා අපි හිතුවා. ඒත් ඉතින් ඔහේ පාඩුවේ හිටියා. ඉතින් දැන් බයිනවා. මොකද වතුර නැහැ. දැන් ඉතින් මැරියන්කෝ. දැන් මම හරක්ට යන්න විදියක් නැහැ. පොඩ්ඩ විදියක් නැහැ. ඊළඟ දවසේ මේකට දැන්
අතුලට ගොඩාක් ඇවිල්ලා දැන් බඩු නැතුවනේ තියුනේ. ගොඩක් ඊටත් වඩා බඩු තියෙනවටත් වඩා වැඩි ප්‍රමාණයක් අතුලට ඇවිල්ලා. දැන් යන්න කියන්න. දැන් බෝසතාණන්හසේ රැඳුම් පද කියනවා එහෙනම් බෝසතාණන්හසේ ඉතින් ඒත් කාන්තාරේ බලන දැන් වතුර නැතුව කර කියා ගන්න දෙයක් නැහැ. ඊළඟට බෝසතාණන්හසට පේනවා මේ කාන්තාරේ කුස තන ගහක් තියෙනවා. කල්පනා කරන මේ කාන්තාරෙත් මොන තියෙන විදියක් නැහැ. අනිවාර්යයෙන් මේ හරි සේයාවක් ඇති කියලා කට්ටියට කතා කරගෙන අපි දැන් කෑ ගහලා කලබල වෙලා වැඩක් නැහැ. මෙන්න මෙතන ජලය තියෙනවා. අපි දැන් මෙතන හාරලා ජලය ගමු. ඊට පස්සේ මොකද කරන්නේ? හැමෝමත් එක කතා වෙලා පින්නතුනේ අර ටික ඔක්කොම වැලි අයින් කරනවා. වැලි අයින් කළා යනකොට එතකොට මොකද වෙන්නේ? ඔක්කොම දැන් මහන්සි අයින් කරගෙන වල හදාගෙන යනකොට මොකද වෙන්නේ? කාට විශාල කළු ගලක් මතුවෙනවා. අන්න. වතුර නැතුණා නිකන් මැරෙන්න දීපියකො. දැන් මොකද වෙන්නේ? දැන් හොඳම ගිහිල්ලා තමයි මැරෙන්නේ කියලා තවත් ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් එක්ක වතුර නැත්තම් පාඩුවේ මේ මැරෙන්න පුළුවන්. දැන් ඒ කායික ශක්තියත් අවසන් කියලා අර කටි ඔක්කොම මේ මොන කාර්යයක් කරාද කියලා තමන්ගේ අර ගැල් తీරුන ගැල් යටට ගිහිල්ලා නිදා ගන්න. ඉතින් බෝසතාණන්හසේ කල්පනා කරන මෙතන වතුර නැති වෙන කිසිම ආකාරයේ විදියක් නැහැ. මෙතනින් වතුර ලබා ගන්න පුළුවන්. ඉතින් ගල් කණ්ඩායම යාට හිතවත්ම කෙනාට කියනවා අනිවාර්යයෙන් මෙතන වතුර තියෙනවා ගැන ප්‍රශ්නයක් නෙවෙයි. මම මේ කුළු ගෙඩියෙන් මට පුළුවන් ආකාරයට ගහන මේ ගල පැලනකම්. මට යම් වෙලාවක බැරි වුණොත් ඔබට මා වෙනුවෙන් මේකට ගහන්න පුළුවන්. ඔහු කියනවා ඔබට ඔච්චර විශ්වාසයක් තියෙනවා මට ඒක කියන කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි බෝසතාණන්හසේ කුළු ගෙඩියත් අරගෙන අන් සියලු දෙනාම ගිහිල්ලා තමන්ගේ පාඩුවේ ඉන්නවා. අපේක්ෂා බාංගත්තෙන් බෝසතාණන්හසේ අර ගලට ගහනවා. ඉතින් පුරා දිනකට ආසන්න වෙලාවක් ගහනකොට මේ අතේ කරගැට මතුවෙලා ලේ ගල මත විසිරිලා කුළු ගෙඩිය අල්ල ගන්න බැරි ස්වභාවයට එනවා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේගේ හිතවත් කෙනා එනවා. එයාත් ගහනවා. එයාගෙත් ඊට පස්සේ එයා කාටම කරගැට ඇවිල්ලා ලේ විසිරෙනවා. නමුත් කිසිම ආකාරයකට ගල පැලෙන්නේ නැහැ. නමුත් ශරීර ශක්තිය එන්න දුර්වල වුණාට බෝසතාණන් වහන්සේ තව දුරටත් ඒ ගලට ගහනවා. ඔය ආකාරයට දවස් දෙකමාරක් ගහගෙන යනකොට එක කුළු ගෙඩියක් කළු ගල මත වදිනවා. කළු ගල දෙබෑ කරගෙන මහා ජල කඳකින් කාන්තාරයේ තෙමිල යනවා. දැන් පින්නතුනි බලන්න. එතන 500කට වඩා ආසන්න වැඩි පිරිසක් හිටියා. නමුත් ඒ අයට බැරි වුණා ඒ කාන්තාරයෙන් ජලය ලබා ගන්න. නමුත් බෝසතාණන් වහන්සේ කාන්තාරයෙන් ජලය ලබා ගත්තා. ඒ කොහොමද? කොහොමද ජලය ලබා ගත්තේ? දැන් එතන ඉන්න අනිත් අයටත් පුළුවන්කම තිබුණේ එහෙම කරන්න. නමුත් ඒ කොහොමද මෙහෙම හැකියාවක් ලැබුණේ? නමුත් බෝසතාණන් වහන්සේට ලැබුණා කවදාවත් වතුර නැහැ කියලා හිතන කාන්තාරයෙන් වතුර ලබාගෙන හරක්ටත් ඒ වතුර පානය කරලා ඉන්න අයටත් පානය කරලා ජීවිත රිවත් ගලවාගෙන කාන්තාරයෙන් ඈතර වෙන්නේ. කොහොමද ඒ හැකියාව ලැබුණේ? ඒකට කියන්නේ මොකද්ද? වීරිය. වීරිය කියන එකේ තේරුම මොකද්ද? හිත ගන්න අරමුණට වැටෙන්න දෙන්නේ නැතිකම. මොකද්ද වීරිය කියලා කියන්නේ පින්නතොනේ? හිත ගන්න අරමුණට වැටෙන්න දෙන්නේ නැහැ. එයා ධර්මතාවය, එයා විශ්ව සත්‍යතාවය. එහෙම එකක් උපදිනවා. හිත අරමුණක් ගන්නවා. ඒ අරමුණ ඉෂ්ට වෙනතුරු ඒ අරමුණට වැටෙන්න දෙන්නේ නැහැ කවුරු විසින්ද? වීරිය විසින්. එහෙනම් බෝසතාණන් වහන්සේට පුළුවන් වුණා හිතේ උපදින වීරිය කියන ධර්මතාවය භාවිතා කරගෙන වතුර හොයනවා කියන අර්ථයෙන් කාන්තාරයෙන් වතුර හොයා ගන්න. අරමුණ සාක්ෂාත් වෙනතුරු ඒක අත්තරියේ නැහැ. කවුද ඒ අත්තරියේ? දැන් හිතේ ආවස චිත්තක්ෂණයකයි. අරමුණ ගන්න හිතේ ආවස චිත්තක්ෂණයකයි. හිතෙන් ඒ අරමුණ ඉවරයි. නමුත් ඒ අරමුණ ඉවර වුණාට ඉවර වෙන්න දෙන්නේ නැහැ කවුද? වීර හිතත් එක්ක උපදිලා ඒ අරමුණ දිගින් දිගටම මානසිකාරයත් එක්ක පවත්වා ගන්න. ඒක ඉෂ්ට වෙනතුරු. දැන් ඒකනේ එතකොට බෝසතාණන් වහන්සේට කාන්තාරයේ ජලය හොයාගත්තේ බෝසතාණන් වහන්සේ විසින් නෙමෙයි. මොකද්ද? ඒ හිතත් එක්ක උපදින වීර විසින් තමයි උපදවන්නේ. බැරි වෙලාවත් ඒ අරමුණේ වතුර නැහැ කියලා වැටුණා නම් වීරය ඊට පස්සේ ඉපදුනේ නැත්තම් එතනින් එහාට වතුර හොයන්න ලැබෙන්නේ නැහැ. එතනින් එහාට ඉවරයි ඔක්කොම. දැන් අර එතකොට අර කමාන්ඩෝ බටේ ගෙදර හිටපු මෙලෝ දෙයක් කරගන්න බැහැයි කියලා හිතුව ළමයා කමාන්ඩෝ බටේ කරන්නේ කවුද? වීරය විසින්. එයාට අරමුණක් තිබුණා මම කමාන්ඩෝ කෙනෙක් වෙනවා. ඒතර ඒ අරමුණ වෙනුවෙන් ජීවිතේ ගියත් කමක් නැහැ. මොකද කරේ? අරමුණට වැටෙන්න දුන්නේ නැහැ. කොච්චර මහන්සි වුණත් හිතනවා මම මේක වෙනවා. වෙනව නිසා අරමුණ තියෙනවා. එතකොට හිතේ එන්න වීරිය වැඩි වෙනවා. අන්තිමට එයා දන්නව නැතුව එයා කමාන්ඩෝ බටේ වෙනවා. එතකොට එයා ඒ ගෙදර ගියපු පුද්ගලයා කමාන්ඩෝ බටේක් වුණා නෙවෙයි. කවුද එයා ඒ තත්ත්වයටපත් කරේ? වීරිය විසින්. වීරියට පින්නතුනේ තමන්ට හිතා ගන්න බැරි තැනකට ගෙනියන්න පුළුවන් හැකියාවක් වීරිය කියන චෛතසිකයට තියෙනවා. ඒක හරි පුදුම බලගතු චෛතසිකයක්. ඒතර මේ පින්නතුන් අභිධර්ම ඉගෙන ගන්න ඕන කියලා අරමුණක් තියෙනවා. නේ? එතකොට ඒ අරමුණක් තියෙනවනේ. එතකොට ඒ අරමුණක් තියෙන නිසා මොකද වෙන්නේ? එනවා. දැන් එතන මේ පින්නතුන් එනවා කියලානේ. හැබැයි වෙලාවක ගානේ ඔය කෙහෙම මල මට වැඩන්නේ. එතකොට ඉවරයි. ඊට පස්සේ එන්න බෑ. බලන්න එන්න පුළුවන්ද කියලා. ඒක එන්න බෑ ඊට පස්සේ
අනේ ඔක වැඩක් නෑ. ඉතින් ඔක DVD එකෙන් බලා ගන්න පුළුවන්. එහෙම හිතේ. දැන් පින්නතුනේ ඊළඟට තව දෙයක් බලමු. මේ පින්නතුන් දැන්ට තියෙන අරමුණක් අභිධර්ම ඉගෙන ගන්න ඕන කියලා. ඊට මේ පින්නතුනේ එකපාරට වැඩ කරන තැනින් හම්බ වෙනවා මෙහෙමයි. ඔයාලට සති දෙකකට තියෙන USA යන්න සියලුම පහසුකම් ආයතනින් ගෙවන ඔයාලා පවුලේ ඔක්කොමත් එක්ක යන්න පුළුවන්. එතකොට මේ පින්නතුන් මොන අරමුණද තෝරගන්නේ? අභිධර්ම ඉගෙන ගන්න එකද USA යන්න එකද සති? සියලුම පහසුකම් සහිත හැබැයි මේ සති දෙකේ විතරයි ඊට පස්සේ හිතේ chance එක හම්බ වෙන්නේ. දැන් මේ වගේ එකක් දුන්නොතින් මොකකටද වීරිය වැඩිපුර යන්නේ? අභිධර්ම ඉගෙන ගන්න එකට ඒ අරමුණ ඉෂ්ට කරගනීද? ඊට පස්සේ මොකක්ද ඇවිල්ලා කියන්නේ? හාමුදුරනේ මට ලබන සතියේ USA යන්න තියෙනවා. හාමුදුරනේ මට DVD ටික දෙන්න. මං එහෙදි බලා ගන්න. මම යන්න ඉතින් අපිටත් ඇඳලා යමු. ඒක එච්චර දෙයක් ඕනේ නැහැ. USA මොකටද හෙට මගුල් ගෙදරක් තියෙනවා කියලා කිය. හෙට එන්න පුළුවන්ද? හෙට එන්න බෑ. එතකොට ඒ නිසා පින්නතුනි යන්නේ එතෙන්දි අරමුණත් එක්ක බලපානවා. තමන්ගේ අරමුණකට යම් වීර්ය වැඩි නම් ඒ අරමුණ තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපිට ජීවිතේ අරමුණු ගොඩක් තියෙනනේ. දැන් අපි ධර්ම ඉගෙන ගන්න එක විතරක් නෙවෙයි අරමුණ. එතකොට යම් අවස්ථාවක යම් අරමුණ වීර්ය වැඩි නම් ඒ අරමුණ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ පින්නතට තේරුණාද? දැන් මේ අවස්ථාවේ මේ අරමුණක් මොකක් හරි ඇවිල්ලා ඒකට වීර්ය වැඩි වුණා. ඒ අරමුණට යනවා. ආයේ අභිධර්මයේ ඉගෙන ගන්න ඉන්න බෑ. ඒ නිසා පින්නතට ඔබ තුල මේ අරමුණට වීර්ය පවතින තාක්කල් ඔබ එනවා. ඊට වඩා වෙනත් අරමුණකට ඇවිල්ලා ඒකට වීර්ය යෙදුනොත් ඒ කාලේ එකට යනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඒ නිසා අපි මේ පින්නතුනේ දැන් එයාකට අපේ අරමුණක් සාක්ෂාත් කරවන්න වීර කියන ධර්මතාවයක් උදව් වෙනවා. දැන් අපිට මෙහෙම දෙයක් තියෙනවා. හිත නිරන්තරයෙන් අරමුණු ගන්නවා. අපේ හිත වැඩිපුරම ගන්න කුසල අරමුණද අකුසල අරමුණද? වැඩිපුරම ගන්න කුසල අරමුණද අකුසල අරමුණද? කියන හැටි විතර. එහෙනම් පින්නතුනේ දැන් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වීරයෙන් කුසල අරමුණු දිනු කරගන්න. අකුසල අරමුණු අතහරින්න. ඒතර අපිට එහෙම කියනවනේ. අපි දැන් හිතනවා හරි තරහ ගියාම සුවපත් වේවා කියලා දෙපාරක් තුන් පාරක් හිතනවා. ඊට පස්සෙත් ඒ වැඩේම කරනවා නම් සුවපත් වේවා පැත්තකින් තියලා මොන අරමුණද ඉෂ්ට කරගන්න යන්නේ? අරක ඉෂ්ට කරගෙන මගේ ඉවසීමේ කට්ට පැන්න කියලා කියන වෙලාව. එහෙම කිය. ඒතකොට පින්නතර අපිට මෙන්න මෙහෙම ගතියක් තියෙනවා. දැන් අපිට බැරි වෙලාවත් බුදුරජාණන් වහන්සේ එක දිගටම තරහ ගන්න. එතකොට රහත් වෙනවා කියලා තුන අපි බැරි වෙලාවත් ඕක නොකර ඉඳීද? ඒක අපිට එච්චර අමාරු වේද? ඒ කියන්නේ එක දිගටම තරහ ගන්න. එච්චර අමාරු වෙන්නේ. ඒක දිගටම කරගෙන යන්න පුළුවන්. ඒකට අපේ මේ හිතට ගන්න සමහර අරමුණු ක්‍රියාත්මක කරගන්න ලේසි. සමහර අරමුණු ක්‍රියාත්මක කරගන්න ලේසි නැති ගතියක් හිතේ තියෙනවා. මොන වගේ අරමුණුද ක්‍රියාත්මක කරගන්න අමාරු? කුසල අරමුණු වගේ ඒවා ටිකක් අමාරුයි. දැන් අපේ ගමේ කන්දක් තියෙනවා පින්නද? මෙහෙම කන්දක් තියෙනවා. දැන් මේ කන්දේ අපේ ගමේ ඉන්න රණේ මාමට මොකක් හරි ඉස්සර වී කොටන්න ගිහිල්ලා දැන් වී ටිකක් කරේ තියාගෙන යනකොට මෙයා මේක වී ටික කරේ තියාගෙන යන්නේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? දැන් මේක ගෙනියන්න ඕන නිසාම ගෙනියනවද නැත්නම් මේ කැමැත්තෙන් සපාන් එකේ ගෙනියනවද? අනේ මාම වී කරේ තියාගෙන යනවා වගේ තමයි පින්නතුනි. මේ පින්නතුන් කුසල අරමුණ එක කැමැත්තෙන් නෙවෙයි. ඕන නිසා අමාරුයි මහා කුසලයෙන් භාවනාවක් කරන එක නිකන් කිලෝ 500ක් විතර විමුක්තියක් කරේ තිබුණා වගේ. ලේසි නෑ ඒක එච්චර අමාරුයි කරගන්න. ඒ නිසා මෙතන යම්කිසි ධර්මතාවයක් තියෙනවා. කුසල අරමුණකදී වීරිය ඇති කර ගැනීම පහසු වෙන්නේ නෑ. හරි අපහසුයක් දැනෙනවා. හරියට බරක් කරේ තියාගෙන කන්දක් නගිනවා වගේ. ඒතර පිළිතුර කාට හරි ඇදයක් කියන්න නම් ඒ වගේ අරමුණකට ලොකු වීරියක් ඕනද? නෑ නෑ පොඩ්ඩක් ඒ අරමුණට හිත තිව්ව ගමන්ම කියලා දාන්න පුළුවන්. කාට හරි බනින්න ඕන නම් අච්චර භාවනා කරනවා වගේ අමාරුයිද? නෑ ඒ අරමුණ ගත්තා ගමන් ඔක කරලා බැනලා දාන්න පුළුවන්. ඒතර බලන්න. ඒතර ඒක වී කරේ තියාගෙන යනවා වගේ නෙවෙයි. ඒක මෙන්න මේ වගේ එකක්. මොන වගේ එකක්ද? ගඟ ගලාගෙන යනවා. ගංගවල් ගලන්නේ කොහොමද? ගංගවල් ගලන්නේ පල්ලෙහාට. ඒතර පින්නදනේ කාට හරි මේ ගඟේ පල්ලෙහාට යන්න ඕනුනොත් එයාට මොකද්ද තියෙන්නේ? ගඟට පැන ගන්න විතරයි වීරියක් ඕනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔහේ ගහගෙන යනවා. දැන් ගඟ පල්ලෙහාට පීනන අමුතු වීරියක් ඕනද? නේ පැන ගත්තා නම් ඇති ගඟට. ඔහේ ගහගෙන යනවා. ඒතර පින්නදනේ අපේ අකුසල අරමුණේ වීරිය ගඟ පහලට ගහගෙන යනවා වගේ. ඒ කියන්නේ ඒතර අමාරු නෑ. එච්චර ලොකු ආයාසයක් හිතට ඕනේ නෑ. හැබැයි කුසල අරමුණක් ගන්න තියෙන වීරිය මොකද්ද? දැන් මේ ගඟ ඉහළට කාට හරි යන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඒක ගඟ පහළට යන්න තරම් පහසුයිද? ගඟ ඉහළට පීනනකොට පිනුනේ ජල දහරාවෙල් මේ උරෝබාහුව වල වදිනවා. ඒතකොට ඒවා කපාගෙන උඩට යන්න ඕනේ. ඒවල අර ගඟ පහළට යන අපි කියමු ගඟ පහළ කිලෝමීටර් 2ක් යන විනාඩි 30ට යවෙනවා.
ගඟ ඉහළට මීටර 10ක් යන්න බෑ විනාඩි 30කට. ඒ තරම් සමාජයට ඊටත් වඩා අමාරු වෙන්න පුළුවන් ඒ ගඟේ තියෙන සැඩපහර අනුව. එතකොට පින්නතුනේ ඒ වගේ කුසල අරමුණකදී ගන්න වීරිය අමාරු බවට සත්‍යයටපත් වෙනවා. මොකද ඒකට පුරුද්දක් නැති නිසා, ඒකට කැමැත්තක් නැති නිසා. ඒ නිසා කුසල අරමුණේදී වීරිය ගඟ ඉහළට යෑම වගේ. අකුසල අරමුණෙන් ගඟ පහළට යන 아무තු වීරියක් ඕනේ. ඒ නිසා දස අකුසලයටම ලේසියෙන් කරගන්න පුළුවන්. මේ පිටත තේරුණාද? ඒ නිසා දැන් අර හමුදා බටේක් වීම කුසල අරමුණක්ද අකුසල අරමුණක්ද? ඒක බොහෝ දුරට අකුසල අරමුණක්. මොකද ඒ තුල සත්තු මරන්න වෙනවා. එතනින් ගියාට පස්සේ ගහන්න වෙනවා. ගුටි ගන්න වෙනවා, තරහ ඇති කර ගන්න වෙනවා. ඒ සියල්ල කරලා දේත් කර ගන්නවා. එහෙනම් මෙතන යම් ධර්මතා දෙකක් තියෙනවා. එකක් තමයි පින්නතුනේ මොකක්ද? අකුසල අරමුණක් ඉෂ්ට කර ගන්නත් වීරියක් ඕන වෙනවා. කුසල අරමුණක් ඉෂ්ට කර ගන්නත් වීරියක් ඕන වෙනවා. එතකොට පින්නතුනේ වීරිය කියන්නේ කුසලවත් අකුසලවත් ධර්මතාවයක් නෙවෙයි. ඕනනම් කුසලයක් එක්ක යොදා ගන්නත් පුළුවන්. ඕනනම් අකුසලයක් එක්ක යොදා ගන්නත් පුළුවන්. ඊළඟ දේ තමයි පින්නතුනේ අපේ බෝසතාණන් වහන්සේගේ වීරිය. බෝසතාණන් වහන්සේලා දැන් බුදු වෙන වීරිය උදව් කරානේ. අවසාන වශයෙන් දුෂ්කර ක්‍රියා කළා, ආහාර අරගෙන, සුජාතා දීපු දාණය වළඳලා, පාත්‍රය පා කළා. එදා ඒ බෝගහ ගාව තියෙන වජිරාසනය මත වාඩි වෙන කලින් ඒ නිරංජනානගේ සම්මස්ලේ නහර වියලෙනව නම් වියලේවා. ඇට ඇට මිදුළු වැටෙනව නම් මෙතනම වැටේවා. යම් පුරුෂ වීරියකින්, යම් පුරුෂ පරාක්‍රමයකින් යම් අරමුණක් අවබෝධ කරනවද ඒක අවබෝධ කරගෙන මිස මම නැගිටින්නේ නැහැ කියලා. ඒ තමයි පින්නතුරු වීරිය අසහායම අවස්ථාව. දැන් සාරාංශකයේ කල්පලක්ෂයක් තිස්සේ වීරියෙන් පාරමී ධර්ම පුරාගෙන ආවා. අවසානයේ අර තීරණයක් ගත්තා. එක්කෝ ඒ අරමුණ ඉෂ්ට වෙනකන් ඉන්නවා. නැත්තම් ඒ අරමුණ ඉෂ්ට වුනේ නැත්තම් මෙතන මේ ඇට විදුළු මෙතනම හැලේවා. ඒ නහර මෙතනම වියලේවා. ඒකට කියන්නේ සමන්නාගත වීරිය. පාසු වීරියක් නෙමෙයි. පුරාන්නේ වීරිය ගන්නකොට මායя දෙදරලා ගියා. දැන් නම් මේ ශ්‍රමණය නැගිටවන්න පුළුවන් කම නැහැ. ඉතින් ආකාරය යා හිතපු විදිහටම නැගිටවන්න උනේ නැහැ. අවසානයේ වීරිය අන්තිම ඵලය වෙන ඒ විමුක්තිය හා බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන මිස නැගිට්ටේ. එහෙනම් පුළුවන් වීරිය අන්තිම අවස්ථාව තමයි මොකද්ද? වීරිය දියුණු පුද්ගලයාට බුද්ධත්වයේ උනා සාක්ෂාත් කරවන්න පුළුවන් හැකියාවක් වීරිය කියන චෛතසිකයට තියෙනවා. වීරිය කියන එකේ තේරුම මොකද්ද පින්නතුනේ? හිත ගන්න අරමුණේ වැටෙන්න දෙන්නේ නැහැ. එතකොට මේ ලෝකයේ අන්තිම සාක්ෂාත් කරන්න අමාරුම අරමුණ තමයි බුද්ධත්වය. ඕන වීරයට පුළුවන් ඒ අරමුණ සාක්ෂාත් කරවලා දෙන්න. බලන්න අපේ බෝසතාණන් වහන්සේ සාරාංශකයේ කල්ප ලක්ෂයක්ම ඒ විමුක්තිය හොයන්න ඕන කියන අරමුණට වැටෙන්න දුන්නේ නැහැ සිත් පරම්පරාවේ. වීරයේක පැවැතුවා. කොච්චර පැවැතුනාද කියනවනම් ඒ දියුණු කරපු වීරයේ බලය අවසාන අවස්ථාවේ පෙන්වනවා මොකද්ද? තමන්ගේ සමමස් ලේනහර වියලෙනවා නම් වියලෙච්චාවි. ඒක ප්‍රශ්නෙකුත් නැහැ. ඇට ඇට මිදුළු මෙතන වැටෙනවා නම් ඒත් සිඳිලා වැටිච්චාවි. ඒක ප්‍රශ්නෙකුත් නැහැ. නමයි අරමුණ සාක්ෂාත් කරාම මිස නැගිටින්නේ ඒ හිතා ගන්න බෑනේ පින්නොත්. හිතා ගන්න බැරි. නමුත් අන්තිමට මේ වීරයට පුළුවන් වුණා නොලබපු බුද්ධත්වයේ ලබා දෙන්න. ඒතර බෝසතාණන් වහන්සේ බුදු වුණා නෙවෙයි. කවුද බුද්ධත්වයටපත් වෙන්න උදව් කරේ? වීරය විසින් බුද්ධත්වයේ නැමැති අරමුණට ගෙනල්ලා දුන්නා. ඒක වගේ තමයි. ඉතින් ඒ නිසා පින්නතුනි මේ වීරය කියන ධර්මතාවය සුළුපටු ධර්මතාවයක් නෙවෙයි. මේක හැම කෙනෙක්ගේම හිත තුල තියෙනවා. හැම කෙනෙක්ගේ හිතත් එක්ක උපදිනවා. වැඩිපුර උපදින්නේ අකුසලයට. මෙන්න මේක හරි පැත්තට හදාගත්තොත් ලෝකේ හිතන්න බැරි තැනක තමයි ගිහිලා නතර වෙන්නේ. ඒකයි හොයන්නවත් පුළුවන් කමක් ලැබෙන්නේ. ඔය යනවා. අපි ගලමු දැන් අම්මලා තාත්තලා වැඩිපුර මහන්සි වෙන්නේ ළමයි කුසල අරමුණු දියුණු කරලා සංසාර දුකින් නිදහස් කරවන්නද? නැත්නම් ළමයින්ට හොඳට උගන්වලා හොඳ රැකියාවක් අරගෙන ගෙවල් දෙකක් තුනක් අරගෙන හොඳ වයිෆ් කෙනෙකුත් තෝරගෙන ජීවත් වෙන්නද අම්මලා තාත්තලා උදව් කරන්නේ? දැන් අම්මලා තාත්තලාගේ ඩියුටි එක මොකද්ද? එයාලා කරන්නේ දැන් දරුවන්ට මේ වගේ දුකක් විඳිනවා. අපිත් මේ වයසට යනවා අපිත් ගොඩක් දුක් විඳ මෙතෙන්ට එන්න. අනේ දරුවොත් මේ දුක විඳින්නවා එච්චර හොඳ නැහැ කියලා මේ දරුවන්ට සතර පායෙන් ඈතර වෙන්න භාවනා කරන්න හිතේ වීරිය ඇති කරනවද කියලා ඉගෙන ගනින් කියලා කියනවාද? මොනවද වැඩිපුර කියන්නේ? ඉගෙන ගන්න. ඒක නිසා ළමයි එක්කගෙන ඉන්නේ නැත්තේ. උඹලා ඉගෙන ගනින්න. උඹලට තව කාලේ තියෙනවා මේක කරගන්න. එතකොට මොකද වෙන්නේ? අම්මලා තාත්තා නිතරම පුෂ් කරන්නේ වීරිය ඇති කරවන්නේ මොකද? ඉගෙන ගනින් ඉගෙන ගත්තොත් මෙතෙන්ට යන්න පුළුවන්. අම්මා තාත්තලාට කනම පුතේ හොඳට ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ අම්මාගේ තාත්තා එකම සතුට තමයි හොඳ ඉගෙනගෙන හොඳ තැනකට යන එක. ඊට පස්සේ හොඳ කෙල්ලෙක් හොයලා බැඳ ගන්න ඕන. මේ ඕස්ට්‍රේලියාව වගේ වල් කෙල්ලෝ ගේන්න කපුලුවන්ක් නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ හොඳ ගියක් අදගෙන ජීවත් වෙන්න ඕන. ඉතින් අම්මා වයසට ගියාම අම්මත් පන්සල් ඒ කාර් එකකින් අලුත් කාර් එකක එක්කගෙන යන්න ඕන. ඒක තමයි පුතේ ලයිෆ් එක. එතකොට දරුවෝ ඉතින් මොකද වෙන්නේ? දරුවෝ පුංචි කාලේ කැමති ඉගෙන ගන්න නෙවෙයි ගේම් ගහන සෙල්ලම් කරන්න. ඉතින්
කොහොම හරි අම්මා ඇදලා අරකට දානවා. මම ඊට පස්සේ මොකද ඌ පුරුදු වෙනවා ඉගෙන ගන්න ක්‍රමයක්. ඊට පස්සේ අර වීර්ය ඇති වෙනවා. හා මම මේ ටාගට් එකට යනවා. ඊට පස්සේ ඉතින් රැය එළි වෙනකම් පාඩම් කරනවා. පාඩම් කළා ඉවරලා ඊට පස්සේ පාස් වෙනවා. දැන් අම්මට සතුටුයි, පුතාට සතුටුයි, පුතාට වඩා අම්මට සතුටුයි. ඊට පස්සේ පුතාට ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙනවා. පුතාට පුළුවන් USA යන්න. හරි. දැන් අම්මා පන්සලට එන්නේ අඩි 2ක් 3ක් උඩින් තමයි යන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ගිහිල්ලා පුතා එහෙ පාඩම් කළා අම්මට එනවා මැසේජ් එකක්. අම්මේ මම නාසයකට තෝරගත්තා. මට දැන් සයන්ටිස්ට් කෙනෙක් වශයෙන් පුහුණු වෙන්න පුළුවන්. අම්මා දැන් අඩි 5ක් විතර උඩින් යනවා. මයි පුතා කවුද? සයන්ටිස්ට් කෙනෙක්. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? හිතුවේ ඊට එච්චර දුර ගමනක් කරලා එච්චර දුර ගිහිල්ලා. දැන් ඊට පස්සේ ආ දැන් පරීක්ෂණ වලට උදව් උපකාර කරනවා. ඉතින් දැන් බොහෝ කාලයක් ගියාට පස්සේ ලෝකෙට මාරංචියක් ලැබෙනවා. මෙන්න මේ නම තියෙන පුතා විසින් අලුත් හොයා ගැනීමක් සිද්ධ කරගත්තා. ඒකෙන් මුළු ලෝකෙම භාගයක් එකපාර විනාශ කරන්න පුළුවන්. දැන් බලන්න වීර්ය දැන් පුංචි කාලේ ආ වීර්යය දාගත්ත ඉගෙන ගන්න. ඒකෙන් ඉගෙන ගත්තා. ඊට පස්සේ ඊටත් එහාට ඉගෙන ගත්තා. ඊටත් එහාට ඉගෙන ගත්තා. අවසානයේ වීර්යයෙන් හොයාගත්තු ප්‍රතිඵලය සියලු සත්‍යයන්ට අයහපත පිණිස පවතිනවා. කොච්චර හොයා ගැනීම ලස්සනද කියනවනම් එක සුළු මොහොතෙන් ලෝකෙම භාගයක් එකපාර විනාශ කරන්න පුළුවන්. සමහර ඒවා ලෝකෙම විනාශ කරන්න පුළුවන් ඒවත් හොයාගන්න. දැන් ඔය පුළුවන් ද අපේ ගමේ පොල් කඩන සිසිරට පුළුවන් ද ඔය වගේ හොයාගන්න? බැහැ. එහෙනම් යම් කිසි ආකාරයකට වීර්ය දියුණු කළා ඒ තාක්ෂණික කෙමිස්ට්‍රි ෆිසික්ස් ඒවා ඉගෙනගෙන ඊට පස්සේ ඊට අනුව අලුතෙන් හිතලා තමයි ওই දෙයක් හොයාගන්න ඕන. දැන් ඒ හොයාගත්තු දේ ලෝකෙට වැඩක් තියෙනවද? වැඩක් නෑ. අන්තිමට ඒක ගැහුවොත් තමන්ගේ අම්මත් විනාශ වෙන්නේ නැද්ද? විනාශ වෙනවා. ඒක කවුද එතෙන්ට ළමයා පුෂ් කරේ? ඊයන හැට විතර. අන්න ඒකයි වීර්ය වැඩි පැත්තට යෙදුනොත් ඒකෙන් ලෝකේ කිසිම කෙනෙක්ට යහපතක් වෙන්නේ නැහැ. මේ වීරියට බුද්ධත්වය ගෙනත් දෙන්න පුළුවන් හැකියාවක් වගේම මේ ලෝකෙ එකපාරින් විනාශ කරන්න පුළුවන් හැකියාවකුත් මේ වීරිය මත තියෙනවා. ඒක මහා භයානක දෙයක්. එක පැත්තකින් මේක හොඳ පැත්තට දියුණු කරලා බුද්ධත්වයේ අරහත්ත්වයේ දක්වා ගෙනියව ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් මේ දියුණු කළා මේක මේ මුළු ලෝකෙම විනාශ කරවන්න පුළුවන්. එහෙම හැකියාවක් මේ වීරියට. දැන් හිට්ලර්ට අරමුණක් වුණා මොකද්ද? මුළු ලෝකෙම එයාගේ මේ ජර්මන් ජාතිකයන්ගේ යටතට ගන්න ඕන කියලා. එයාගේ යටතට. ඒතකොට ඒක තමයි අරමුණ. ඒ අරමුණට හිට්ලර් වැටෙන්න දුන්නේ නැහැ. අන්තිමට කොහෙන්ද නතර වුනේ? තාමත් ඒ බෝම්බ ඒ ලෝක යුද්ධ නිසා ඇතිවෙච්ච බෝම්බ වලින් අදටත් උපදින මිනිස්සු මොකද වෙන්නේ? අඳගොල්ල විකල වෙලා උපදින්නේ. ඒකයි තියෙන ස්වභාවයන් නැත්නම්. එතකොට පින්නතුනි ඒ හිට්ලර්ට ඇතිවෙච්ච අරමුණේ වීරිය වැටිච්ච නැති නිසා අවසානයේ ලෝකේ මහා විනාශයකින් නතර වුණා. ඒ නිසා මේ වීරියට එක පැත්තකින් මිනිස්සු සුවපත් භාවයට පත් කරන බුද්ධත්වයේ අරහත්ත්වයේ වගේ තැන් වලට යන්න පුළුවන් හැකියාව වගේම අනිත් පැත්තෙන් මිනිස්සු ඝාතනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මිනිස්සු නැති කරන්න සත්තු තිරිසන් සත්තු මිනිස්සු ස්වභාව දහම ගහකොළ මේ සියල්ල විනාශ කරන්න පුළුවන් බලයක් මේ සතුව තියෙනවා. ඒ නිසා මේ වීර්ය හරිම පැත්තට යොදා ගන්න ඕන. හරිම පැත්තට යෙදුන්නේ නැතුනොත් මහා විනාශකින් නතර කරන්න පුළුවන් බලයක් මේ චෛතසිකයක් තුළ තියෙනවා. මේක චෛතසිකයක්. හිතත් එක්ක උපදින යම් අරමුණක්. මේක හැමෝගෙම හිතත් එක්ක උපදිනවා. මේක හැමෝගෙම හිතත් එක්ක උපදිනවා. මේකට ලිමිට් නැහැ. මේක නෝ ලිමිට්. මේක පින්නතොට තියෙන්නේ මහන්සියෙන් දියුණු කරන්න විතරයි. දියුණු කරාට පස්සේ බලගත්ු කර්ම ශක්තියින් පවා පරද්දන මේ වීර්ය විසින්. යම් කර්ම තියෙනවනේ. දැන් මුගලන් මහ රහතන් වහන්සේට තිබුණා කර්මය. මොකද්ද? අනිවාර්යෙන් ගුටි කාලා තමයි ජීවිතේ නැති වෙන්නේ. නමුත් වීර්ය විසින් අරහත්ත්වය සාක්ෂාත් කරලා දුන්නා. ගුටි කාලා නැති වෙන්න අයිත් කවදාවත් ගුටි ගන්න වෙන්නේ. කොහොම බලන්න ඒ හැකියාව. සමහරට ඒ ආකාර අරහත්ත්වය සාක්ෂාත් නොකළා නම් තව ජීවිත ගණනාවක් ගුටි කාලා මැරෙන්න තියුණා. බලන්න එතකොට කර්මයක් අභිභවා යන බලයක් වීර්ය සතුව තියෙනවා. ඒ භවයට එච්චර අභිවාන්න බැරුණාට අයිත් නැත්තරම නැති කරලා දාන්න පුළුවන්. කර්මයට ආයි කටවත් අරින්න වෙන්නේ. මොකද එයාගේ තියෙන ප්‍රතික්‍රියා ශක්තිය, ක්‍රියාවට හදන ශක්තිය සම්පූර්ණ වීර්යයට පුළුවන් නැති කරලා දාන්න. දැන් මේ මම කියන පුද්ගලයාට රහත් වෙන්න බෑ. එහෙම පුද්ගලෙක් නෑනේ. මම කියන පුද්ගලයාට බුදු වෙන්න බෑ. මම කියන පුද්ගලයාට ආරෂ්ඨාංග මාර්ගයේ කර්මේශය කරන්න බෑ. කවුද ඒ தത്വයට අරගෙන යන්නේ? වීර්ය විසින්. පාට හරි නිවන් දකින්න ඕන කියලා අරමුණක් තිබුණොත් ඒ අරමුණ වීර්ය විසින් වැටෙව්වේ නැති වුණොත් එයාට නිවන සාක්ෂාත් කරන්න ආයි කාටවත් නතර කරන්න බෑ. ඒකෙන්ම තමයි නතර වෙන්නේ. හැබැයි යනකොට මගදී ඒ නිවන කියන අරමුණට වීර්ය කැඩුනොත් ඉතින් එතනින් ඉවරයි. නිවන් මාර්ගය එතනින්ම ඉවරයි. ඕන දෙයක් නිවන විතරක් නෙවෙයි ඕනම දෙයක්. ඉගෙනීමක් වෙන්න පුළුවන්. එතනින් ගියාට පස්සේ කරන වැඩක් පළප්ප වෙන්න පුළුවන්. ගියක් දොරක් හදා ගැනීම වෙන්න පුළුවන්. ඕනම පැත්තක්. ඕනම පැත්තක් ඒ අරමුණට තියෙන වීර්ය වැටුනොත් ඊට පස්සේ ඒක කරන්න අමාරුයි. කරන එක ලේසි දෙයක් නෙවෙයි. නේ? යන්න එකක් පිහන එකක් සරල දෙයක් වෙන්න පුළුවන්. උයන්න කියන අරමුණ තිබුණොත් උයනවා. හැබැයි ඊට පස්සේ හිතන උයන්න ඕනේ අද කඩෙන් කනවා. ඊට උයලාමාරයි. අයිත් හිතනෝ නෑ අපරාධිනේ සල්ලි අයිත් වීර්ය උපදින. අයිත් උයන්නේ නෑ අප්පා කඩෙන්ම කනවා.
ආකාරي සිදුවීම. වීරය නගිනකොට ඒ අරමුණේ ඒක කරන්න පුළුවන් හැකියාවක් එනවා. වීරය වැටෙනකොට ඒක කරන්න බෑ. ඒ නිසා අපිට මේකේ මේ ධර්මතාවය කියන එක අපිත් එක්ක උපදිනවා. අපි මේකෙන් තේරුම් ගන්න ඕන. අපිට නිවනට අවශ්‍ය නම් මම මේක ගැන ගොඩාක් විස්තර කරන්න යන්නේ තව චෛතසික විස්තර කරන්න තියෙන නිසා. නමුත් මේක පැය 10ක් වුණත් උපමා සහිතව විස්තර කරන්න පුළුවන් දෙයක්. නමුත් මේකේ බලය මේ පින්නතුන් තේරුම් ගන්න. මේක මහා බලවත් ධර්මයක්. මේක පුද්ගලදායක් නේ හැම කෙනාගේම හිත ගන්න අරමුණත් එක්ක උපදිනවා. එහෙම උපදින නිසා තමයි මේ පින්නතුන් මේ දවස් 10කට මේ ලෙසන් එකට එන්න පුළුවන් හැකියාව තියෙන්නේ. බැරි වෙලාවත් උපදිනේ නැත්තම් එන්න බෑ. ඒ නිසා මෙතන ඉන්න අයට විතරනේ ලීන ලෝකේ ඕන කෙනෙක්ට මේක උපදිනවා. උපදුනාට දන්නේ නැහැ මේක හරි පැත්තට අරගෙන යන්නේ. අන්න බුදුරජාණන් වහන්සේලා උපදිලා මොකද්ද කරන්නේ? අමුතු දෙයක් කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා සත්‍යයා තුළ තියෙන වීරිය හදන මොනවක් පැත්තද? කුසලයේ පැත්තට. හැදුවට පස්සේ ඉතින් නිවන් දැකලා අවසන් වෙනවා. ඒ ගමන අවසන් කරගන්න. ඒ නිසා අපිට හැබැයි අකුසල අරමුණක් ඉෂ්ට කරගන්න තරම් ලේසියෙන් කුසල අරමුණක ඉලක්කයක් ඉෂ්ට කරගන්න අමාරුයි. ඒක නිසා ඒක අර ගඟ උඩට පීනීමක් වගේ. ඊළානේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක උඩුගම් බලා පීනීමක්. මොන ගම් බලා පීනීමක්ද? උඩුගම් බලා. දැන් අපිට කවුරු හරි බැන්නොත් බනින්න ලේසි. බනින්න වීරිය ඇති කරගන්න එච්චර අමාරු නෑ. නමුත් නොබැනින්න අමාරුයිද නැද්ද? අමාරුයි. ඒ කියන්නේ නොබැන සිහියෙන් මෛත්‍රිය දිනු කළේ හිතට ඇති වෙන දේශය ප්‍රහාණය කරලා හරි අමාරුයි. ඒක කවුරු හරි කරනවා නම් ඔහු උඩුගම් බලා පීනනවා. දැන් අපි යම් කිසි රාගය ඇති වෙන අරමුණක් දැක්ක ගමන් රාගය ඇති කරගන්න ඊසි. ඒ අරමුණේ වීරිය ඕන තරම් උපදිනවා. ඊට පස්සේ පින්නතුනේ ඒක නැති කරගන්න. ඒක නැති කරගන්න මොකද වෙන්නේ? ඒක නැති කරගන්න නම් කේසා ලෝමානකා දන්තා තචෝ කියලා ඒක හරියන්නේ නැත්නම් අට්ටික සංඥාව හිතන්න ඕනේ. ඒක හරියන්නේ නැත්නම් කපපු එකක් බලන්න ඕනේ. ඒ විදිහට බලලා ඒ අරමුණ නැති කරගන්න ඕනේ. එතකොට ඒක අමාරුයි. රාගය ඇති කරගන්න ලේසි. ඒ නිසා ඒක දැන් කවුරු හරි රාගය ඇති වෙච්ච අරමුණකදී අරම කරනවනම් ඔහු උඩුගම් බලා පීනනවා. ඔහු අමාරු දෙයක් කරනවා. ඉතින් ඒ නිසා අපි දැන් මෝහය තියෙනවා කියලා හිත 100න් ඉඳන් තේරුම් ගන්න අමාරුයි. නමුත් හැම වෙලාවම අනිත්‍ය වශයෙන් බලලා මෝහය කියන එක ධර්මතාවට ඉදිරිපත් වෙන ඉඩ නොදී අනිත්‍ය වශයෙන්ම ජීවිතයේ දවස ගෙවන එක අමාරුයි. ඒ නිසා කවුරු හරි එහෙම අනිත්‍ය වශයෙන් වඩනවනම් ඔහු උඩුගම් බලා පීනනවා. ඔහුට වැඩි ඈතක් නැහැ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේක හරි ලස්සනට කියනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ එක්තරා බමුණෙක් ඇවිල්ලා අහන මේ ලෝකේ අමාරුම දේ මොකද්ද? අමාරුම දේ තමයි මොකද්ද? පැවිදි වෙන එක අමාරුයි. ඒක තමයි බමුණ අමරල් පැවිදි වෙන්න නම් මේ පංචකාම දේවල් අත්හැරලා, ගෙවල් දොරවල් අත්හැරලා, සුළු හෝ මහලු තමන්ගේ නෑදෑයහලු අත්හරින්න හැකියාවක් වීර්යයක් ඇති වෙන්න ඕන. එහෙම ඇති වුණොත් එයා අත්හරිනවා. ඉතින් ඒකත් ඊට පස්සේ අත්හැරලා පැවිදි වෙන එක ලෝකේ අමාරු දෙයක්. ඊට පස්සේ මොකද වෙන්නේ? පැවිදි වෙච්ච කෙනාට අමාරුම දේ මොකද්ද කියලා අහනවා. පැවිදි වෙච්ච කෙනාට අමාරුයි මොකද්ද? සිල් රැක. යක් තුල පැවිද්දා රැගෙන යන එක ඊට වඩා අමාරුයි කියනවා. මොකද දැන් හැම දෙයකම 100න් ඉඳගෙන ආරක්ෂා කරගන්න ඕන. ආරක්ෂා කරගන්න දෙයක් තියෙනක ඊට වඩා අමාරුයි. ඊපස්සේ සිල්වත් පැවිද්දාට තියෙන අමාරුම දේ මොකද්ද කියලා අහනවා. ධම්මානුධම්ම ප්‍රතිපදාව. මොකද්ද අමාරුම දේ? ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒ කියන්නේ දිගින් දිගටම ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන කෙටියෙන් කියනවා දිගින් දිගටම හිතට අකුසල් එන්නේ නොදී කුසල් අරමුණු දියුණු කරගෙන. ඒක තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන කෙටියෙන්ම කියනවනේ. දැන් අකුසල් අරමුණු වලට හිතට එන්න ඉඩ නොදී දිගටම හිත කුසලයේ පවත්නවා. ඒක තමයි. එතකොට අහනවා ධම්මානුධම්ම ප්‍රතිපදාව රකින්න එක සීලයයි මේ පැවිද්දටයි දෙකට වඩා අමාරුයි කියලා කියනවා. එතකොට අහනවා එහෙමත් කරන කෙනාට අමාරුම දේ මොකද්ද? එයාට අමාරු දෙයක්. එයාට අමාරු දෙයක් නෑ බ්‍රාහ්මණය කියනවා. එතකොට එයා අනිවාර්යයෙන්ම නිවන සාක්ෂාත් කරනවා කියලා කියනවා. එතකොට බලන්න එතන තියෙන හරි ලස්සන දෙයක්. ලෝකේ අමාරු දේවල් අතර අමාරුම දේ මොකද්ද? අකුසලය තුලින් හිත ගලවාගෙන නිරන්තර කුසලයක වාසය කිරීම. ඒ කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ. ඒකත් කවුරු හරි කරනවා නම් ඔහුට මේ ලෝකේ අමාරු දෙයක් නෑ. බ්‍රාහ්මණ ප්‍රශ්නේ අතික්‍රමණය කරා. ඒ කියන්නේ ප්‍රශ්නේ ඕනටත් වඩා අහන්න ගියා කියලා කියනවා. ඒ නිසා පින්නතුනේ ඒ ආකාරයට ලෝකේ අමාරුම දේ ඒක යමෙක් කරනවා නම් ඔහුට ඔහුගේ තියෙන එහෙනම් අපි තාම නිවන් දකින්න නැති හේතුවක් තියෙනවා. දැන් අපි අහන මෙච්චර බණ කියනවා මෙච්චර බණ අහනවා. ඇයි අපි තාම මේක හාමුදුරනේ අවබෝධ කරලා නැත්තේ? එතන මොකද්ද ප්‍රශ්නේ? බණ කියන එකේවත්ද? බණ අහන එකේවත්ද? කාගේ තුලද ප්‍රශ්නේ තියෙන්නේ? Taman තුල ප්‍රශ්නේ. මොකද Taman ඒ අරමුණ ඉෂ්ට වෙනතුරු වීරිය පවත්වලා නැහැ. නම් ඊට සංසාරේ දැන් අර 20 අසංකේ කල්පලක්ෂයක් ගැන බුදුවරු 512000 ගැන සඳහන් කරානේ. ওই කාලේ අපි කොහෙද හිටියේ? අපි හිටියේ නැද්ද? හිටියා. සමහර බුදුරජාණන් වහන්සේ කකුල් දෙක හොදලත් හිටියා. නමුත් අපි නිවන් දකින්න ඕන කියන අරමුණ ඉෂ්ට වෙනතුරු වීරිය පැවැත්වුවේ නැහැ. ඒ නිසාවත් මමත් මෙම සංසාරේ. තාමත් අපිට රස්සාවල් කරන්න වෙලා. තාමත් අපිට මේ ධර්මය උගන්වන්න වෙලා. තාමත් අපිට පින්නතුනේ ඒ තාඩන පීඩන වලට ඔරොත්තු දෙන්න වෙලා. හේතුව අපි අන් හැම අරමුණකටම වීරිය යොදව ගත්තා. හැබැයි එක අරමුණකට සම්පූර්ණ ඉෂ්ට වෙනතුරු වීරිය තියාගත්තේ නැහැ. මොකද්ද? නිවන. දුකින් නිදහස් වීම. ආගේ දේශයේ මොහය සම්පූර්ණ ඡය කිරීම. ඒ නිසා අපිට ওই බුදුවරු 512000 බොහෝ අය අපිට මුණ ගැහුණා. බණ ඇහුවා.
අභිධර්මයේ විතරක් නෙවෙයි ඊට වඩා සියුම් ආකාර ප්‍රඥා යොමු කරවන්න අහගත්තා. කරේ නෑ. ඇයි? ඒ අරමුණ ඉෂ්ට කරගන්න තරම් වීර්යයක් දිනු කරගන්න උවමනාවක් තිබුණේ නෑ. ඒ වගේම මේ බුද්ධ ශාසනයෙත් පින්නතුනේ යමෙක් Tamanට දුකින් නිදහස් වෙන අරමුණක් තිබිලා ඒ අරමුණට අවශ්‍ය තරම් වීර්ය ශක්තිය යොදවන්නේ නැත්නම් ඔහුට නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නෙම එතන මෛත්‍රී බුදුහාමුදුර හම්බ වෙනවා. ඒත් ඉතින් ඕකම තමයි. ඊට එහා දෙයක් නෙවෙයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ මේ පින්නතුන් හිතනවාද මේ පින්නතුන් රස්සාව නොකළ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගාව දිගටම සීල සමාධි ප්‍රඥාවටයි කියලා. පිස්සු. අනිවාර්යයෙන්ම ජොබ් එකට ගිහිල්ලා තමයි බණ අහන්නේ. ඒකේ ආයි දෙකක් නේ. ඒ කියන්නේ බුද්ධ ශාසනය මෛත්‍රී බුදු ශාසනය හම්බුණා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ හිටියා කියලා මේ පිළිද ඔක්කොම වල ටික පැත්තකට දාලා ඔක්කොම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගාව ඇවිල්ලා සීල සමාධි ප්‍රඥාවටයිද? මේ තැටිය වෙනස් වෙන්නේ. අඩ මේ පුරුද්ද නිසා බණ අහන්න අනිවාර්යයෙන් මෙයි. එන්නේ හැබැයි ජොබ් එකක් කළා දරුවන්ටත් උගන්වලා උන් අයිත් ඊට පස්සේ තියෙන ඩිග්‍රිය කරන්නයි කියලා යවලා තමයි බණ අහන්නේ ඉන්නේ. දරුවෝ එක්කන් එන්නෙත් නැහැ. ඒක තමයි ඒ විදිහට තමයි අපේ මේ වීර්ය සාංශාරික පුරුදු වෙලා තියෙන්නේ. ඒ ගමනේම අපි යනවා. ඒක තා බුදුවරු 19ක් හම්බුණාත් එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ම තේරුම් ගන්න ඕන නිවන කියන එක බුදුරජාණන් වහන්සේම දේශනා කරනෝනේ. මොකද්ද? මම මාර්ගය කියා දෙන්නට පුළුවන් මාර්ගය කියලා දෙන්න මෙහෙම යන්න කියලා. හැබැයි ඔබ වෙනුවෙන්වත් ආනන්ද ඔබ මට මෙච්චර උපකාර කරා කියලා ආනන්ද ඔබ වෙනුවෙන්වත් මට මාර්ගය යන්න මට පුළුවන් උපකාර කරන්න. බලන්න ඒතර බුදුරජාණන් හරි ලස්සන. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට උපකාර කරන සියල්ල කරන්න පුළුවන්. නමුත් එයාගේ හිතේ වීරිය උපදවා ගන්න ඕන කවුරු විසින්මද? එයා විසින්මයි. එයා විසින්ම වීරිය උපදවා ගත්තොත් එයාට ඒ ගමන අවසන් කරන්න වැඩි කාලයක් යන්නේ නැහැ කියලා කියනවා. ඊට මේ වීරිය උපදවා ගැනීම පිළිබඳ තවත් දෙයක්. මේ වීරිය කොච්චර තියුණත් වැඩක් නැහැ. ඒක නිවැරදි වෙන්න ඕන. දැන් අපිට වීරිය උපදවා ගන්න පුළුවන් ඕන දෙයකට. නමුත් ඒක නිවැරදි වුණේ නැත්නම් ඒ ඉලක්කයට යන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ වීරියට තව එක්කෙනෙක්ගේ අවශ්‍යතාවය තියෙනවා. කාගේ ප්‍රඥාවේ අවශ්‍යතාවය තියෙනවා. මේ ප්‍රඥාවත් උගන්වන දවසට තමයි වීරිය නිවැරදි විදියට ගෙනියන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. නේ? දැන් අපි ගලමු සතිය සිහියනේ දිනු කරන්න ඕනේ මේ වෙලාවේ. දැන් දිග කම්බියක් තියෙන මිනිස්සෙක්ට එයාගේ කම්බිය තුල සිහිය පවත්වා ගන්න වීරියක් යාට නැද්ද? දැන් දිග කම්බියකට අර සර්කස් කරන මිනිස්සු මහා කම්බි දිග දාලා කිලෝමීටරයක් විතර සමහරට මහා ප්‍රපාතස්සි යනවනේ අර කම්බියේ. අර මේ අඩියවත් තියා ගන්න බැරි හීන් කම්බිය ආ යනවා. ඒතර යාට ඒ කම්බිය යන වෙලාවට යා ගෙදර ගැන කල්පනා කරොත් මොකද වෙන්නේ? අර දියැලේ තමයි යා. එහෙනම් බලවත් වූ 100ක් ඒ අවස්ථාවේ යා පවත්නවා. බලවත් වූ 100ක් එයාගේ එතකොට ඒ 100 පවත්වා ගන්න අවශ්‍ය වීරියත් එයා තුල තියෙනවා. වීරිය අතරොත් ඒත් එයාට වෙන අරමුණු වලට හිත යන්න පුළුවන්. එතකොට පින්නතුනි මොකක්ද වෙන්නේ? නමුත් එයාගේ කෙලෙස් තැවෙන්නේ නැහැ. එහෙම සකස්කාරෝගේ කෙලෙස් තැවෙන්නේ නැහැ ලේසියට. හේතුව ඒ වීරියත් එක්ක ප්‍රඥාව මුසු වෙලා. ඒ නිසා මේ ඊළඟට තමයි මේ වීරිය කියන්නේ බලගත් ධර්මයක්. ඒ බලගත් ධර්මයට ප්‍රඥාව කියන එර්ධිපාදයේ උදව් ඕන වෙනවා. ඒ කියන්නේ විමර්ශා එර්ධිපාද. ඒක ඉතින් ප්‍රඥාව උගන්වන දවසට තමයි උගන්වන්න වෙන්නේ. ඉතින් දැනට මේ ටික මතක් කරගන්න. උදාහරණ තියෙනවා. ඕනම උදාහරණයකට සමහර අය පින්නතුනේ සමහර මිනිස්සු උදෙන්ම නැගිටිනවා. උදෙන්ම වැඩ කරනවා. හැමදාම තමයි එකම තැනයි කියලා නිකන් තේරෙන්නේ නැද්ද? මේ මිනිස්සු වීර්ය අඩුවන්නේ වැඩපළ කරන්න. ඕන තරම් වැඩ කරනවා. ගස් සිංහනවා නමුත් හැමදාම එක තැන වගේ. හේතුව සමහර අය ඉන්නෝ නිදා ගන්නවා. ඔක්කොමත් කරනවා. සමහර වෙලාවට වැඩ කරනවා ඊට එහාට යනවා. එහෙම ඉන්න දැකලා හේතුව උගේ සුළු වීර්යයෙන් අර මහත් වීර්යයකට වඩා වැඩක් කරව ගන්න වෙනවා පුළුවන්. ඒවට තව කර්ම හේතු බලපානවා. නමුත් පින්නතුනේ ඒ ආකාර වීර්යයට මේ කර්මය අභිභවන බලයක් තියෙනවා කියලා විතරක් මතක තියාගන්න. ඊළඟ දේ තමයි තවත් ලස්සන දෙයක් පෙන්වන්න පුළුවන්. ඒක තමයි පින්නතුනේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නිවන් මාර්ග වඩන පුද්ගලයාට මණික් 27ක් හම්බ වෙනවා. මොනවද මේ මණික්? සතිස් බෝධිපාක්ෂික ධර්ම. එහෙමනේ කියන්නේ. ආශ්‍රයට ආපු පුද්ගලයාට ඔහුට මේ ලෝකේ කවදාවත් නොලැබෙන මණික් 37ක උරුමකාරයෙක් වෙන්න ලැබෙනවා. ඔහුට ඒකේ අයිතිය ලැබෙනවා. මණික් කියන්නේ වටිනා දේවල්. සතිස් බෝධිපාක්ෂික ධර්ම කියලා එක නම් කරනනේ. පහරාද සූත්‍රයේ වටිනා මණික් වලට බුදුරජාණන් වහන්සේ උපමා කරනවා. ඒකට පින්නතේ මොකක්ද වෙන්නේ? මොනවද සතිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ මොනවද? ඒකට මොකද්ද? සම්‍යක්පදාන වීර්ය. සතර ඉර්ධිපාද කියන්නේ මොකද්ද? ඡන්ද, චිත්ත, අන්න බලන්න. දැන් බලන්න වීර්ය එකයි. ඊළඟට තියෙන මොකද්ද? සතර සම්‍යක්පදාන මොකද්ද? සතර සම්‍යක්පදාන වීර්ය කියන්නේ මොනවද? උපන් අකුසල් ප්‍රහාණය කරන්න දාන්න මොකද්ද? වීරිය. උපන් අකුසල් ප්‍රහාණය කරන්න තියෙන වීරිය. ඊළඟට මොකද්ද? උපන් කුසල් දියුණු කරගන්න තියෙන ඊළඟට මොකද්ද? උපන්
එද ප්‍රහාණය කරන්නේ කනේ. ඊළඟට නූපන් කුසල්, නූපන්න කුසල්, නූපදවන්න තියෙන ඊළඟට මොකද? පං කුසල් අද පංච ඉන්ද්‍රිය. මොනවද පංච ඉන්ද්‍රිය කියලා කියන්නේ? සද්දා, වීරිය, ඊළඟට මොකක්ද තියෙන්නේ? පංච බල. ඒ මොකක්ද? සද්දා බලය. මේක ඉන්ද්‍රිය. ඊළඟට තියෙනවා මොකද්ද? සති බලය. ඊළඟට සමාධි. ඊළඟට තියෙන මොකද්ද පින්නතුනේ? සත්‍ය මොනවද සත්‍ය බොජ්ජංග? සති සම්බොජ්ජංග. ඊළඟට ධම්ම විජය සම්බොජ්ජංග. ඊළඟට ඊළඟට තියෙන මොකද්ද? ඔගේ ගියා විරිය. ඊළඟට උපේක්ඛා සම්බොජ්ජංග. ඊළඟට තියෙන මොකද්ද? මෙතන 7යි. ආර්ය අෂ්ටාංගික මොනවද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා කම්මන්ත, සම්මා අන්න මොකක්ද තියෙන මොකද්ද? සම්මා වායාම. ඊළඟට සම්මා සති. දැන් මෙතන 37ම තියෙනවා. 4යි ඊළඟට 4යි 8යි ඊළඟට 4යි 12යි මෙතන 8යි 37යි. එතන මේ පින්නේ දැන් මෙතන 37න් බලන්න වීරිය 1යි. වීරියට තැන් 4යි. 1යි 5යි. මෙතන 2යි. ඒ දෙකක් තියෙනවා මේ 7යි මෙතන 1යි 8යි. මෙතන 1යි 9යි. එයාගේ ධර්ම වල වැඩිම බලයක් දීලා අරගෙන තියෙන්නේ කවුද? එහෙනම් මුළු නිවන් මාර්ගම නිවන්ම සාක්ෂාත් කරන හැම කෙනෙක්ම මේ පියවර වැඩෙනවා අනිවාර්යයෙන්. එතකොට එයාගේ පියවර වල වැඩිම බලය පවත්වාලා අරගෙන තියෙන්නේ කවුද? වීරය. ඒකෙන් පේනවා වීරය නැති කිසිම කෙනෙක්ට නිවන් දකින්න බැහැ. කුසල අරමුණක වීරය දිගින් දිගට පවත්වන්න බැරි කිසිදු පුද්ගලයෙක්ට නිවන් දකින්න බැහැ. නිසා බුදුරජාණන් වහන්සේ මේ කතාව කියනවා. මහණෙනි, හීන වීරයක් තීන කෙනෙක්ට මේ වැඩේ කවදාවත්ම කරන්න බැහැ මහණෙනි. එහෙම තමයි. දැන් මේ සතිස් බෝධිපාක්ෂික ධර්ම වල වැඩිම බලය නතු කරලා තියෙන වීරිය කියන ධර්මතාවය. ඒතකොට මේ බෝධිපාක්ෂික ධර්ම 37ක් කැඩුවට මේ වීරිය පින්නතුනේ දියුණු වෙන මට්ටම් තමයි මේ විස්තර කරලා තියෙන්නේ. වීරිය දියුණු කරන්න ඕන මට්ටම්. ඒතකොට සතර සතිපට්ඨානය කියන්නේ කය ගැන හරි එතනින් ගියාට පස්සේ වේදනාව ගැන හරි හිත ගැන හරි සිතේ තියෙන සිතුවිලි ගැන මොකක් හරි ගැන 100න් පවත්තන. ඒතකොට එතන එකක් දියුණු කරනවා හතරම වැඩෙනවා. ඒක එතන ලස්සනට සිද්ධ වෙනවා. නමුත් එකක තමයි වැඩිපුර හිත අරමුණ පවතින්නේ. දැන් සතර සතිපට්ඨානය කියන්නේ කුසල අරමුණුද අකුසල අරමුණුද? කුසල අරමුණ. කුසල අරමුණක් දිනු කරන්න තියෙන වීරිය. එකපාරක්ම දැන් හිතේ අකුසල උපදින නිසා 100න් ඉන්න ඕනේ. ඒකට වීරියක් අවශ්‍ය වෙනවා. ඊළඟට තමයි 100න් ඉඳලා මේ වීරිය අත්තරින්න නැතුව දිගින් දිගට පවත්වා ගන්න ඕනේ. කුසල අරමුණම දිගින් දිගට පවත්වා ගන්න ඕනේ. ඒකටත් වීරිය ඊටත් වඩා අවශ්‍ය වෙනවා. නැති කරනට වඩා වීරිය පැවැත්වීමට අවශ්‍ය වෙනවා. පවත්වනවා විතරක් නෙවෙයි නැවතත් උපදින් නැති වෙන විදිහට බලා ගන්න වීරියක් ඕනේ. ඊටත් වඩා වීරියක් අවශ්‍යයි. නිකන් වීර හතර ආකාරයට උපකාර කරගන්න. ඊපස්සේ එහෙම මෙහෙම වැඩෙන පුද්ගලයා තුල ඇස් පාය දෙනවා. ඇස් කියන්නේ ඉන්ද්‍රියන් පහක් පහළ වෙනවා. දැන් පින්නොතනි මේ ධර්මයේ දැනගන්න කෙනෙක්, ධර්මයේ දන්න කෙනෙක්, ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් මේ ලෝකයේ දිහා 11 ආකාරයට බලන කෙනෙක්. සාමාන්‍ය මේ ලෝකයේ දිහා බල ආකාරයකට විතරයි. ඒ මොකද්ද 6 ආකාරයකට කියන්නේ? ඇහෙන් බලන්න පුළුවන්, බලලා තේරුම් ගන්න පුළුවන්. කනෙන් අහලා තේරුම් ගන්න පුළුවන්. නාසයෙන් විඳලා තේරුම් ගන්න පුළුවන්. දිවෙන් රස දැනලා තේරුම් ගන්න. තමයි ලෝකය ග්‍රහණය කරගන්න තියෙන ක්‍රමය. හැබැයි පින්නතුනේ මේ සතිස් බෝධිපාක්ෂික වැඩෙන පුද්ගලයෙක්ට එයා ලෝක 11 ආකාරයට බලන්න ගන්නවා. එකක් තමයි මේ 6 ආකාරයෙන්ම තේරුම් ගන්නොත් මේ 6 අතික්‍රමණය කරන තවත් ඉන්ද්‍රිය පහකින් එයා තේරුම් ගන්නවා. ඒක නිසා ඉන්ද්‍රිය කියන්නේ ඇහැට කියන ඉන්ද්‍ර කියලා. ඉන්ද්‍රියක් කියලා කියනවනේ. මොකද ඉන්ද්‍රියක් කියන එකේ තේරුම? ඉන්ද්‍රියක් කියන්නේ බලයක් තියෙන තැන. දැන් සක්ක දේවේන්ද්‍ර දෙදෙව්ලොවට අධිපති. ලොකු බලයක් තියෙන කෙනෙක්. නරේන්ද්‍ර නරයන්ට අධිපති. චක්කු ඉන්ද්‍රිය මොකද්ද? රූප බැලීමට අධිපති. ඇහැ තමයි අධිපති වෙන්නේ. නිසා ඉන්ද්‍ර කියන එකෙන් විශාල බලයක් තියෙන පුද්ගලයෙක් වශයෙන් හංගවල. නෑ ඇහැ නැති වුණොත් බලලා ඉවරටම ඉවරයිනේ. ඉවරටම ඉවරයි. රජු නැති වුණොත් මිනිස්සු ඉවරටම ඉවරයි. ඒ වගේ තමයි. ඒ රජෙක් නැති මිනිස්සේ රටක් අනාතයි. කර ගියා ගන්න දෙයක් නෑ. ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් නැති රටක්. ඒක නිසා ටක් ගාලා එක්කෙනෙක් මූලික කරලා පත් කරගන්න. ඒ නිසා අපිට ඇහැ නැති වුණොත් රූප බැලීමට පුළුවන් සියලුම හැකියාව ඉවරයි. ඒ නිසා ඇහැ ඉන්ද්‍ර වෙනවා. ඇහැ බලවත් ධර්මයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ වගේ තමයි. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා නිවන් දකින්න කෙනාටත් ඉන්ද්‍රිය පහක් අවශ්‍ය වෙනවා. මොනවද ඒ ඉන්ද්‍රිය පහ? සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. එහෙනම් ඇහැට තියෙන වගේ බලයක් සද්ධාව කියන ඉන්ද්‍රියට තියෙනවා. ඇහැට රූප බැලීමේ බලය තියෙනවා. සද්ධාවටත් බලයක් තියෙනවා. සද්ධාවට නැති බලයක් වීරියට තියෙනවා. වීරියට නැති බලයක් සතියට තියෙනවා. නිසා පින්නතුනි කවුරු හරි නිවන් මාර්ග වඩනවා කියලා කියන්නේ එයා
මේ ආන ලෝකේ ජීවත් වෙන ආයතන 6න් ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. ඊට එහා ඇස් පෑදිච්ච ගමන් දැන් අපි ඇහෙන් රූප ඇහැ තියෙනකන් රූප බලන්න පුළුවන්. ඇහැ නැත්තම් රූප බලන්න පුළුවන් බෑ. එහෙනම් සද්ධාව නැත්තම් යාට මේ නිවන් මඟ ගැන වැටහෙන්නේ නැහැ. වීර්ය නැමැති ඇහැ නැත්තම් යාට මේ නිවනේ අඩියක්වත් තියන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි ඒ වගේම තමයි ඒක ඉන්ද්‍රිය මට්ටම ඉන්ද්‍රියක් මට්ටමේ දැන් අපි කියන ඇහැ කියන ධර්මතාවය ගමුකෝ. දැන් අපි ඇහැ අද අපිට රූප බලන්න පුළුවන්. නේ කණ්ණාඩියක් දාලා හරි බලන්න. අපි දැන් පුංචි කාලේ අපිට ඇහැ උපදින අවස්ථාව තියෙනනේ. දැන් පුංචි කාලේ පොඩි ළමයි ඇස් උපදිනවා දැකලා තියෙද? ඒ ළමයින්ට පුළුවන් මේ කඳු බලන්න, ගිරිසිකර බලන්න පුළුවන් ඉපදිච්ච ගම. නමුත් ඒ වගේ පුංචි ළමයෙක් ඉපදුනහම අපේ බලාපොරොත්තුවක් තියෙනවා. අපි වගේම මේ ළමයාත් ලෝකේ කවදාකාර එළිය දකී කියලා අපේ බලාපොරොත්තුවක් නැද්ද? තියෙනවා පින්නතුනි. ඇයි මොකද? එහාට මේ ඇහැ මූලික අවස්ථාවක් තියෙනවා. ඇහැට මූලික අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අම්මා තාත්තා යාගේ ඇහි කෝටු වෙන ගන්න දෙන්නේ නැතුව පරිස්සම් කරලා දෙනවා. පරිස්සම් කරලා දුන්නට පස්සේ මේ ලෝකේ රූප බලන්න බැරිද? දැන් මේ වගේ ළමයිනේ අපි රූප බලන්නේ නැද්ද? බලමු. ඇයි? ඇහැ පරිස්සම් කරලා මෙතෙන්ට අරගෙන ආපු නිසා. ඒ වගේම තමයි සද්ධාව ඉන්ද්‍රිය මට්ටමේ උපදුනාට පස්සේ පින්නතුනේ එයාට පුංචි දේවල් විවෘත වෙන්න පටන් ගන්නවා. නමුත් ඉන්ද්‍රිය මට්ටමේ විතරක් තිබිලා මදි. ඒක බල මට්ටමට ගේනතුරු ඒකේ වැඩ ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ කියන්නේ ළමයෙක් ඉපදුන ඇහැක් එක්ක ඉපදුන පළියට විතරක් මදි. එයා ඒ ඇහැ අවශ්‍ය බලයෙන් ප්‍රകൃතියට පත් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනාවල ඉන්ද්‍රිය මට්ටමේ විතරක් ඕවා තිබිලා මදි. ඕවා ගේනවන බල මට්ටමට. මේ බල මට්ටමට ගෙනාවට පස්සේ අර පුංචි ළමයේ ගැහෙන් කරන්න බැරි බොහෝ දේවල් ඇහැට කරන්න පුළුවන්, කනට කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා නේ. ඒ නිසා පින්නතුනි අර වගේම ඉන්ද්‍රිය ධර්මයට කරන්න බැරි දේවල් බල ධර්ම වලට කරන්න පුළුවන්. ඊට පස්සේ බල ධර්ම වලට වැඩිච්ච ගමන් ඒ බල ධර්ම හැරෙනවා මොකක්ද? අන්න බලය හැරෙනවා තමන්ගේ අවශ්‍ය කාර්යයට බොජ්ජංග පැත්තට හැරෙනවා. බොජ්ජංග කියලා කියන්නේ මොනවද? බෝධි අංග. නිවනට උපකාර වෙන ධර්ම වලට දැන් යම් කිසි ආකාරයට ඉන්ද්‍රිය වැඩි ඕක බලාගෙනනේ. ඒක නිසා බලයක් බවට පත් කරේත් ඕක බලාගෙන. දැන් බලය හැරෙනවා අවශ්‍ය කාරණා ඉෂ්ට කරගන්න. දැන් මොකක්ද දේශපාලඥයෙක්ගේ කාර්යය? ඔහුට බලයක් නැත්නම් ඔහු ඉස්සෙල්ලා ජනතාව එකතු කරලා ජනතා බලයක් හදනවා. ජනතා බලය හැදිච්ච ගමන් එයා පටන් ගන්නවා රජයට අභියෝග කරන්න. බලය නැත්නම් එයාට පුළුවන්ද? එයාට කරන්න බෑ. දැන් උපවාසයක් කිරීම කියන්නේ බලයක් හදා ගැනීම. නිකන් දෙයක් නෙමෙයිනේ. දැන් මේ ලෝකේ කිසිම මිනිස්සෙක් නැත්නම් එයා උපවාස කරාට වැඩක් තියෙනවද? වැඩක් නැහැ. එහෙනම් මේ ලෝකේ තවත් පුද්ගලයෝ ඉන්න නිසා තමයි උපවාසයක වැදගත්කමක් ඇති වෙන්නේ. ඒ ඒ උපවාසය හරහා එයාට අවශ්‍ය බලය නතු කරගන්න. කොහොම හරි පින්නතුනි ඉන්ද්‍රිය ධර්ම බල මට්ටමට ගෙනාට පස්සේ ඒක හැරෙනවා නිවනට එයාගේ අරහාට පස්සේ නිවන ලබන්න ඕන මාර්ගාංග 15 වෙනවා. ඒතර ඉන්ද්‍රිය මට්ටමේ තියෙන කිසිම කෙනෙක්ට මාර්ගය සාක්ෂාත් කරන්න බෑ. මොකද ඉන්ද්‍රියකට විතරක් යමක් කරගන්න පුළුවන්. ඉන්ද්‍රියක් ඉපදුණු පළියට යමක් කරගන්න බෑ. නමුත් ඉන්ද්‍රියක් උපදින්න නැතුව ඉන්ද්‍රිය බල මට්ටමට ගේන්න පුළුවන් කමකුත් නැහැ. දැන් පොඩි එකා උපදිනකොට ඇහැ නැතුව උපදිනවා. උට කවදාවත් පුළුවන් ද ජීවත් වුණාට රූප බලන්න? එහෙනම් එක තමයි ඉන්ද්‍රිය මට්ටම ඇහැක් ඉස්සෙල්ලා උපදව ගන්න ඕන. ඊට පස්සේ ඒ ඇහැ ආරක්ෂා කරගෙන බල මට්ටම දැන් රජ කෙනෙක් හදනකොට පින්නතුනි මෙහෙමනේ. ඒ රජතුමා පුංචි කාලේ ඒ සතුරු විපත් වලින් ආරක්ෂා කර ගන්න ඕන. එහෙම නැතුනොත් උට රජ කරන්න වෙන්න ලැබෙන්නේ නැහැ. ඔය එන සතුරු විපත් වල ගම් වලින් පැත්තකට ඈත් කරලා ඒවෙන් ආරක්ෂා කරගත්තොත් තමයි උට කවදා හරි ඔටුනු බලඳින්න පුළුවන්. ඒ වගේම තමයි ඉන්ද්‍රිය මට්ටමට ආව පළියට බල මට්ටමට වෙන්න ඉන්ද්‍රිය මට්ටමේදී විනාශ වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. තාම ඉන්ද්‍රිය ධර්ම ගැන කියා දෙන්න වෙන මොකද සද්ධාව සති චෛතසික විස්තර කරලා නැති නිසා. නමුත් මේ පිළිතුරු මේ කතාවෙන් තේරුම් ගන්න මේ කියන දේ. එදාට මේ චෛතසිකේ විස්තර කරන දවසට තව තේරෙයි. ඒකට පිළිතුරුනේ මොකක්ද වෙන්නේ? දැන් අපිට කාට හරි ඕන මේක කඩන්න. මේක කඩා ගන්න ඕන කියමු. කඩලා මේකේ අනිත් පැත්තේ තියෙන දේ දකින්න ඕන. එතකොට ඔහුට තුල යම් ඇඟිලි පහක් තියෙනවා. උට යම් බලයක් හම්බ වෙනවා. ඔහු එකෙන් ගහ ඉන්නවා. මේකේ ගහ යන්තම් ටච් කර ගලියට මේකට එච්චර දැනෙන්නේ නැහැ. යම්කිසි හෙල්ලීමක් මෙතන සිද්ධ වෙනවා. මොහුට මේක කඩලා අනිත් පැත්ත දකින්න ඕන නම් මොකද වෙන්නේ? මේ වදින එක තා බලවත් බවට පත් කරන්න ඕනේ. එන්න මේක පින්නතුනේ බලය වැඩි කරාට පස්සේ මේ වදින පවර් එක වැඩි කරාට පස්සේ මේකට තවදුරටත් ඉන්න බැරි වෙනවා. ඉන්න බැරි වෙනවා තවත් බලය වැඩි වෙන අවස්ථාවක් ආවම මේක කඩාගෙන අනිත් පැත්තට පයින්න. ඒ වගේ තමයි නිවන. යම්කිසි ආකාරයකට කෙලෙස් නැමැති ඩෑම් එක තියෙනතුරු අපි කුසල් කර කර ඒ ඩෑම් එක පුපුරවන්න හදනවා. ඒ සමහර කුසලයේ තියෙන බලවත්කම මදි එක පුපුරවන්න. යම් අවස්ථාවක එක විදියටම දිගටම කුසල අරමුණේ පවත්තලා එක අවස්ථාවක් එනවා. එක පාරට ඩෑම් එක කඩාගෙන ලෝකයෙන් ඈතර වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉන්ද්‍රිය මට්ටමට කරන්න බැරි දේක් බල මට්ටමේදී කරගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් ඉන්ද්‍රිය මට්ටමේ නැතුව බල මට්ටමට ගේන්න ඕන. මට මේ පින්නතුන් හොඳට හිතලා කියන්න. මේ ලෝකයේ දිනන්නේ මේ කියන එක හොඳට අහගන්න ඉස්සෙල්ලා. මේ ලෝකයේ දිනන්නේ සත්‍යද බලයද? ඇත්ත දිනනවද බලය දිනනවද? බලය. අහලා ඇතිනේ. ඒකට මේ ලෝකේ පිට සත්‍ය කවදාවත් දිනන්නේ නැහැ.
සත්‍ය දිනන්නේ බලයක් තියුණොත් විතරයි. ඒක තමයි මේ ඉන්ද්‍රිය ධර්ම වලින් තමයි ඒක හොඳටම තේරුම් ගන්න තියෙන තැන. අපි හිතුවට මේ සත්‍ය ජයග්‍රහණව කරනවා කියලා සත්‍ය මේ ජය හොතු කියලා එහෙම කවදාවත් සිද්ධ වෙන්නේ නැති දෙයක්. එහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. දැන් අපි බලමු මේ ලෝකේ වැඩිපුරම දිනන්නේ සත්‍ය නෙමෙයි. දැන් ලංකාවේ බැලුවොත් සත්‍ය දිනනවද? හැමදාම සත්‍ය යට යනවා. බලය උඩ එනවා. ඒකනේ දැන් කට්ට කාගෙන 31 වෙනිද 19 වෙනිද ගෙනල්ලා ওই බලය නැති කරන්න හදන්නේ. බලය తీරකම් බලය උඩ එනවා. ඒ නිසා පින්නුනේ සත්‍යයට උනත් දිනන්න බලයක් අවශ්‍යයි. ඒ බලය තමයි ලෝකේ පරම සත්‍ය චතුරාර්ය සත්‍ය. ඒ චතුරාර්ය සත්‍ය උනත් අවබෝධ කරගන්න බලයක් නැතුව බෑ. ඒ බලය හදන්න ඕන. වීර්යෙන් මේ බලයක් ගේන්න ඕන. සතියෙන් මේ බලය අරගෙන එන්න ඕන. සමාධියෙන් මේ බලය හදා ගන්න ඕන. ප්‍රඥාවෙන් මේ බලයවත් කරන්න ඕන. අන්නේ බලවත් බවට පුළුවන් සත්‍ය අවබෝධ කරගන්න. එහෙනම් කවදක හරි සත්‍යයි කියලා කොච්චර තෙපලුවත් වැඩක් නැහැ. ඒකට බලයක් නැත්නම් ඒක අවබෝධ කරන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේ දන්න නිසා තමයි දේශනා කරන්නේ. සත්‍ය සත්‍යම තමයි. සත්‍ය කවදාවත් බොරුවක් වෙන්නේ නැහැ. සත්‍ය සත්‍ය විදියට පවතී. නමුත් බොරුවට බලය තුිනතුරු සත්‍යට ඉඩ එන්න ලැබෙන්නේ නැහැ. බොරුවට බලය තියෙනම් බොරුව දිනන එක නතර කරන්න බෑ. බොරුව හැමදාම ලෝකෙ දිනනවා. මොකද බොරුවට බලය තියෙන තාක්කල් සත්‍යට බලය තියෙනවා නම් සත්‍ය දිනන එක කාටවත් නතර කරන්නත් බෑ. ඒක තමයි. දැන් මේ අභිධර්මයේ කියන්නේ ඒකාන්ත සත්‍යනේ. මේ අභිධර්මයේ කියන බුදුරජාණන් වහන්සේ මේ කාටවත් බොරුයි කියලා කියන්නේ මේක ඇත්ත කියලා අපි කියනවා. නමුත් මේක ලෝකේ එහෙම බයයි මේකට. පිළිගන්නේ නැහැ. ඒ හේතුව මොකෝ? අභිධර්මයට ඉගෙන ගන්න පුළුවන් බලයක් තාම ලෝකයේ මිනිස්යාගේ හිත තුල නැහැ. ඒ නිසා මේක බලවත් වෙන තුරු පින්නතුරින් මේක අනිත් අයට යන්නේ. දැන් යම් කිසි ආකාරයකට ලෝකේ බලයක් තිබුණොත් ඒ බලය වටා තමයි අනිත් අය ඒක රාශි වෙන්නේ. ඒක තමයි ඇත්ත. ඒතර මේ ලෝකයේ අභිධර්මයේ යන්න නම් මේක වැඩි පුද්ගලයෝ ප්‍රමාණයක් මේක අනුගමනය කරන්න ඕනේ. එතකොට මේක ලොකු බලයක් බවට පත් වෙනවා. ඒ බලය වටා ඉගෙන ගන්න බැරි කෙනෙක් වුණත් ඉගෙන ගන්න වෙනවා. ඉගෙන ගන්න අකමැති කෙනෙක් වුණත් ඉගෙන ගන්න වෙනවා එයාට. ඒක එහෙම තමයි. ඒ නිසා මේ පිටු මේක ඒ නිසා තමයි මේ පිටුතුන් බලන පළවෙනි පොත දුන්නා පස්සේ කරණාවක් ඇති ඕක පිටිපස්සේ. ඒ ආසාවටම කරපු දේවල් නෙවෙයි. හේතුව තමයි අභිධර්මයේ කියන එකක් අහන්නයි පාඩම් කරන්න එක්කෙනෙක් දෙන්නේ මේක දැනගත්තට මදි වෙනවා. මේක අනිවාර්යයෙන්ම ලොකු කට්ටියගේ බලයක් මේකට අවශ්‍ය නිසා බොහෝ අය මේක දැනගන්න ඕන වෙනවා. ඒ නිසා තමයි වැඩිපුර ප්‍රමාණයකට මේක උගන්වලා තියෙන්නේ. ඒ නිසා තමයි DVDs ගහලා දෙන්නේ. නිසා මේ පින්නතුන්ට තියෙන මේ මෙච්චර ලස්සන ධර්මය යටපත් වෙන්න හොඳ නැත්තම් මොකද මේ පින්නතුන් තව දන්න දේ අනිත් අයට කියලා දෙන්න වෙනවා. තව කෙනෙක් මේක දැනගත්ත කියන්නේ තීනවට වඩා බලයක් ලෝකයේ තුල ජනිත වෙනවා. ඒ බලයට පුළුවන් තව අවුරුදු 1000ක් වුණත් මේක අරගෙන යන්න. හැබැයි මේ අපි 10 15 දෙනෙක් විතර පොඩි බලයකට මේ කවදාවත් අරගෙන යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නේ. ඒක හරි ලස්සනට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මතු කරනවා. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාපු ගමම පින්නතුනේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාපු ගමම සාසනේ ප්‍රශ්න ඇති වෙනවා. මොකද්ද? කියනවා දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාවා අපි අපේ ෆ්‍රීඩම් එකේ ඉමු. දැන් අපිට අණ දෙන්න කවුරුත් නැහැ. ලීඩර් කෙනෙක් නැහැ. එතකොට මොකද වෙන්නේ? එක එක කර්මයට එක එක මිත්‍යා දෘෂ්ටික අදහස් 3 මාසයක් යනකොට ගලා එන්න පටන් ගන්නවා. ඒලයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියනවා රහතන් වහන්සේලාට අපෙන් එකතු වෙන්න ඕන. අධර්මයේ බලවත් වෙන්න කලින් මොකක් බලවත් වෙන්න කලින්ද? අධර්මයේ බලවත් වෙන්න කලින් සත්‍ය බල ධර්මයේ බලවත් වීම පිණිස එකතු වෙන්න කියලායි ඒ පළවෙනි සංගායනාව. එදා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා එකතු වෙලා ඒක කරේ නැත්තම් එදා ධර්මයේ බලවත් කරේ නැත්තම් අද අපිට බුද්ධ දේශන අහන්නවත් ලැබෙන්නේ. එච්චර බලයක් ඇති කළා සංගායනාවකින් තාමත් ඒ කියන්නේ අබුද්ධ දේශනා එනවනේ බුදු දේශනාවල මේ. ඒතකොට පින්නතුනේ ඒක තමයි එතනින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පෙන්නනවා ධර්මයේ ඒකාන්ත සත්‍යයි. ඒ ධර්මයේ ඒකාන්ත අසත්‍ය නෙවෙයි. නමුත් බලය නැතුනොත් මේක ඉදිරියට පවත්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉදිරි පරම්පරාවට මේක යන්නේ නැහැ. ඒ නිසා තමයි මහා කාශ්‍යප රහතන් වහන්සේට දෙවෙනි බුදුහාමුදුරු වශයෙන් සලකන්නේ. ඒ අවස්ථාව නිසා. දැන් අපි නම් මොකද්ද කියන්නේ? ඕක සත්‍යනේ ඕක පැත්ත ඕක කොහොමත් හරියයි. එහෙම නෑ. ඒක ප්‍රායෝගික වෙන්න ඕන. ප්‍රායෝගික වෙන්නේ බලය තියෙන තැනදී තමයි. නැත්තම් සත්‍යයට ඒ බලය අයින් සත්‍යයෙන් තුල තියෙන බලය අයින් කර ගමන් සත්‍ය වශයෙන්ම යටපත් වෙලා යනවා. සත්‍යයට මුකුත් වෙන්නේ නැහැ. සත්‍ය යටපත් වීම වෙනවා. අසත්‍ය උඩ එනවා. ඒක තමයි වෙන්නේ. අපේ මනසේ අපි තුල හැම මොහොතක් තුලම නිවන තියෙනවා. අපි හැම දෙනා තුල මේ අවස්ථාවේ නිවීම තියෙනවා. මොකද අපිට ජීවත් වෙන්න පුළුවන් චිත්තක්ෂණයකයි. අපි නිවන ස්පර්ශ කරන්න ඕනේ යම් වෙලාවක අපේ හිත මුලින්ම නිවන ස්පර්ශ කරන එක චිත්තක්ෂණයක් තුලදී. ඊට පස්සේ තමයි එහා සමාන සිත් පරම්පරාවක් ඇදිලා යන්නේ. ඒතකොට පින්නතුනේ අපිට නිවන දකින්න බැරි ඒ නිවන දකින්න තරම් අවශ්‍ය බලයක් ඒ මනස තුල හැදිලා නැහැ. ඒතකොට අපි චිත්තක්ෂණය තුල නිවන තියෙනවා කියලා කොච්චර කල්පනා කර හිටියා කවදාවත් අපිට නිවන පාත් වෙන්නේ නැහැ. අපි මේ බලය හදන්න ඕන සිත් පරම්පරාව තුල. එතකොට යම් චිත්තක්ෂණයක් එනවා ඒ බලයේ උත්කෘෂ්ඨ අවස්ථාව. අන්‍ය අවස්ථාවේ මාර්ගාංගාටම දියුණු වෙලා යනවා. ඒ අවස්ථාවේ නිවන ස්පර්ශ කරනවා. අපි දැන් නිවන මේ මොහොත තුල තියෙනවායි කියලා දැනගත්තට මදි. දැන් ලෝකේ හැමෝම කියයි නිවන මේ මොහොත තුල තියෙනවා ඇත්ත. ඒක බොරුවක් නෙවෙයි. නමුත් එහෙම තිබුණායි කියලා අපිට නිවන ඉබේ පාත් වෙන්නේ නැහැ. මොකද ඒක බලන්න පුළුවන් බලයක් අපේ මනසේ තාම හැදිලා නැහැ. ඒක අපි ඉන්න තැන අපි තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ බලය හදන්න ඕනේ.
හැදුවට පස්සේ අර ඒ අය කියන නිවන බලා ගන්න පුළුවන්. නැත්තම් අපිටත් හිතේ ඇත්තට නිවන මේ මොහොත තියෙන්නේ මුකුත් කරන්න ඕනේ නැහැ. නොකරා මුකුත් නොකර හිටියොත් කිසි දෙයක් ඉබේ ලැබෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. දැන් මට මේ කාලෙන් තේරෙන දෙයක් මම මේ කියන්නේ. මේ කාලේ නිවන ගැන බොහෝ අය කියාවි. ඒ හැමෝම කියාවි නිවන මේ මොහොත තුල තියෙනවා. ඔබ මේ මොහොතේ ඉන්නකොට එතකොට අපිට මෙහෙම හිතේවි. මොකද්ද හිතෙන්නේ? නිවන මේ මොහොත තුල තියෙනවා. එහෙනම් ඊට වඩා මුකුත් අපි කරන්න ඕනේ නැහැ. එතකොට එයා කියන්නේ ඒක නෙවෙයි. නිවන මේ මොහොත තුල තියෙන වීර්ය කරන්න කියලා කියන්නේ අපි වීර්ය කැල අයින් කරනවා. අපි හිතනවා මේ මොහොත තුල නිවන තියෙනවා. අපි එනම් මුකුත් කරන්න ඕනේ. පාඩුවේ හිටියම අපිට අවබෝධය. එහෙම කවදාවත් අවබෝධ වෙන්නේ නැහැ. මේ මොහොත තුල නිවන තියෙන දකින්න මේ පංච ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වලට පත් කරන්න ඕන බලයක් වෙච්ච දවසට ඒ අය කියන්නේ මේ මොහොත තුල නිවන උදා කරගන්න පුළුවන්. ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේ පිළිවෙලට කියලා තියෙනවා. ඉතින් මේකේ අන්තිම ඵලය ගිහම අපිට හිතෙනවා අර මේ ඒ ඝන කෙලෙස් තට්ටුව කඩලා යනතුරු ඒ ඝන කෙලෙස් තට්ටුව බිඳිලා යනතුරු නිවන ස්පර්ශ වෙන්නේ නැහැ. පළවෙනි අවස්ථාව එක අවස්ථාවකට දෙදරලා අයිත් එකතු වෙනවා. ඒ අවස්ථාව තමයි සෝතාපන්න අවස්ථාව. පින්නතුන් මේවා ඉතින් මීට වඩා DVD වල විස්තර ඇති. මේ තමයි පින්නතුනේ හිත ගන්න අරමුණ. හිත ගන්න මොකද්ද? අරමුණ. ඒ අරමුණේ විඳින ස්වභාවය වේදනාව. ඒ අරමුණ හඳුනා ගන්න ස්වභාවය සංඥා. ඒ අරමුණ ක්‍රියාත්මක වෙන ස්වභාවය චේතනා. ඒ අරමුණ එකඟ කරන ස්වභාවය ඒකාග්‍රතාවය. ඒ අරමුණ දිගින් දිගට යොමු කරන ස්වභාවය මනසිකාරය. ඒ අරමුණේ බලය පවත්වන ස්වභාවය ජීවිත ඉන්ද්‍රිය. ඒ අරමුණේ ගැටෙන ස්වභාවය පස්සේ. ඒ අරමුණ කල්පනාවට ගෙනියන ස්වභාවය විතක්ක විචාර. ඒ අරමුණේ පින්නතුනේ සිනස්තන පුම්බවන ස්වභාවය ප්‍රීතිය. ඒ අරමුණේ වැටෙන්න දෙන්නේ නැති ස්වභාවය මොකද්ද? වීර්ය. ඊට දැන් පින්නතුනේ මේ වීර්ය ගැන තවත් පොඩි දෙයක් මතක් කරගන්න ඕන. දැන් කොහොමද බුදුරජාණන් වහන්සේ වීර්ය උදව් කරගෙන බුද්ධත්වයේ ලබා ගත්තනේ. ඊට පස්සේ බුදු වුණාට පස්සේ පිණු ඉතුරු වැඩවලටත් බුදුරජාණන් වහන්සේ වීර්ය ඕනද නැද්ද? මොකද දැන් බුදුරජාණන් වහන්සේ බුදු වෙනකොට වීර්යයෙන් උපරිම ප්‍රතිඵල නෙලාගෙන ඉවරයි. ඊට පස්සෙත් බුදුරජාණන් වහන්සේට වීර්ය ඕනද නැද්ද ඉතුරු වැඩ ටිකට? ඇයි ඒ මොක ඕන වෙන්නේ? ආවුස චිත්තක්ෂණ එකයි. මේ වීර්යයේ කී ආවුස කීයද චිත්තක්ෂණ එකයි. ඇයි හිතේ ආවුස කීයද පින්නතුනේ? චිත්තක්ෂණ එකයි. වීර්යයේ ආවුසත් කීයද? හිත ගන්න අරමුණත් එක්ක හිතත් එක්කනේ උපදින්නේ. කීයද ආවුස? චිත්තක්ෂණ. එනිසා දැන් මේ පින්නතු මේ පන්තියෙන් ඉවර වෙලා යනකොට හිතනනේ අභිධර්ම ඉගෙන ගන්නම ඕන කියලා. අයි පින්නතුනේ දවස් 3ක් විතර නිවාඩු දුල එනකොට හිතේදී ඒ තරම් වුමනාවක්. නිකන් කල් දැන් මෙහෙම කියනකොට හිතනනේ අපි භාවනා කරන්න ඕනම කියලා එනව නේද? නිකන් ගැම්මක් එනවනේ. ඊට පස්සේ ආයිත් එළියට බහලා අර අතෙන්ට යනකොට ඒ ගැම්ම තියෙයිද? එච්චර උමනාවක් නෑ වගේ නේ නෝමල් වගේ නේ. ගෙදර ගියාට පස්සේ නැද්ද ගානට බහිනවා. ඊට පස්සේ පිටතරින් මගුල් ගෙදර ගියාට පස්සේ ඒ වීර්ය කියලා එකක් තීද බං? ඒකත් මතක නැහැ. ඇයි එහෙම වෙන්නේ? ඒක පින්නතුනේ මේ අවස්ථාවේ සිත් පරම්පරාවේ මේ ධර්ම කරුණු කියනකොට වීර නැගලා එනවා. ඒ පරම්පරාව එන්න චෛතසිකවල වීරය උපදිනවා. ඊට පස්සේ මේ වීරය කියන්නේ චිත්තක්ෂණ එකක් අවශ්‍ය තියෙන එකක්. එහෙනම් අනිත්‍ය ධර්මතාවයේ ත්‍රිලක්ෂණයට අයිති දෙයක්. ඉතින් එළියට බහිනකොට වෙන අරමුණු වෙනකොට මොකද වෙන්නේ? වීරයේ අරමුණු වලට යොදා ගන්න වෙනවා. එතකොට වීර 0 ලෙවල් එකට එනවා. ඒක සාමාන්‍යයෙන් පිළිතුරු මේ ධර්මයේ පුරුදු කරන කෙනා නිතර ඒ අරමුණ ගැන කල්පනා දැන් බුදුරජාණන් ගිරිමානන්ද සූත්‍රයේ කියන ඔබ නිවන ගැන නිතර හිතන්න ඕන. මොකද්ද? නිවන ගැන හිතන්න කියන්නේ විරාග සංඥා කියලා තියෙනවනේ මොකද්ද? ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංකාර සමතෝ කියලානේ. එයි සාන්ත, එයි ප්‍රණීත. ඒක තමයි අමා මහ නිවන කියලා නිතර හිතන්න කියනවා. කල්පනා කරන්න කියනවා. ඇයි? මොකද අරමුණ නැති වෙච්ච ගමන් වීරියත් නැති වෙලා යනවා. ඒ නිසා ඒවා පින්නතුනේ තේරුම් අරගෙන කරන්න ඕන. හොඳට තේරුම් ගන්න දැන් මේ අවස්ථාවේදී ගොඩාක් වීරිය මේක අහගෙන ඉන්න පුළුවන්. ඊට ටිකක් එළියට බහලා අයි එක නැති වෙලා. ඒක වීරිය අවශ්‍ය චිත්තක්ෂණ එකක් නිසා. ඒ වගේම පින්නතුනේ දැන් අර පුංචි කාලේ අර ළමයා හිටියනේ. ඒ ළමයාගේ ඇහක් තිබුණනේ. ඒ ඇහ කියන එක හදිස්සියෙන් හරි කෝට්ටක් කරුණොත් මොකද වෙන්නේ? යාට කවදා රූප බලන්න පුළුවන්ද? බැ. යාගේ කවුරු හරි ඇහ යම් කිසි ආකාරයට ඇහැට ගහලා විනාශ වුණොත් මොකක් හරි බෙහෙතක්. යාට රූප බලන්න පුළුවන්ද? බැ. එහෙනම් රූප බලන්න නම් එහේ බලයක් බවට පත් වෙන තුරු ආරක්ෂාව අවශ්‍ය වෙනවා. වීරියත් ඉන්ද්‍රිය ධර්මයක් නේ. එහෙනම් පින්නතුනේ මේ වීරියත් ඉන්ද්‍රිය මට්ටමේ තත්වයේ ඉඳලා දිගට ආරක්ෂා කරේ නැතුනොත් ඔහුට කවදාවත් ඒ වීරියෙන් අවශ්‍ය වෙන කාර්ය කරන්න ලැබෙන්නේ නැහැ. ඒක හොඳට පුංචි කාලේ ළමයාගේ ඇහැ විනාශ කරන්න පුළුවන් වගේම මේ වීරියත් විනාශ කරන්න පුළුවන්. මේ වීරිය විනාශ කරන්න පුළුවන් පළවෙනි කෙනා කවුද? අසත්පුරුෂයා. එයාට එකපාරයි යන්නේ. එයාට කචන. දැන් උඹලෝ යෝවයි යනෝනේ උඹලට මොනවද ලැබිලා තියෙන්නේ බලපන්. අපි නම් පන්න එකේ හරි ඉන්නවා.
ওই වචන දෙක තියෙන ගමන් මොකද වෙන්නේ? අපිටත් හිතනවා ඇත්තනේ නම මොකටද පං. එයාට කියන්නේ මොකද දැන් ධර්ම මාර්ගයේ යන්න උදව් කරන කෙනාට කල්යාණ මිත්‍රයා කියලා කියනවා. අරයාට කියන්නේ කවුද? අසත්පුරුෂ. පාප මිත්‍රයා. පාප මිත්‍රයාට පුළුවන් පින්නතුනේ මේ වීර එකපාර නැති කරලා දාන්න හැකියාවක් යාට තියෙනවා. තා බලාගෙන දැන් මේ ලෝකේ ඉන්න සමහර කරුණු ගෙන හැර දක්වන අය කියයි බුදුරජාණන් වහන්සේ මෙහෙම කිව්වා ඒවා හරි ඒවා මෙහෙමයි කියලා යම් කිසි ආකාර දෘෂ්ටි වලට අපි බඳිනවා. බැන්දට පස්සේ පින්නතුනේ අපිට හිතෙනවා ඒක ඇත්තයි කියලා. ඊට පස්සේ අර සද්ධාව කියන එක මුලට දාලා තියෙනවා. ඒ නිසා පින්නතුනේ ඒක ගැන කල්පනා කරන්න. තමන්ට දැන් මේ පින්නතුන්ට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඇහක් තියෙන නිසා තමයි මෙතෙන්ට එන්නේ. එහෙම නැත්නම් එන්න පුළුවන් කමක් නැහැ. ධර්මයක් අහන්න එන්නේ ඒ නිසා. භාවනා කරන්නේ ඒ නිසා. බණ අහන්නේ ඒ නිසා. එතකොට ඒක කවදා හරි එක විදියටම පවතින දෙයක් නෙමෙයි. ඒකත් මතක තියාගන්න. මොකද ඒක චිත්තක්ෂණයකින් නැති කරන්න පුළුවන් දෙයක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා මංගල සූත්‍රය අංක 1ට මොකද්ද? ආච බාලා. පණ්ඩිතානංච සේවනා. පූජාච පූජ නීයාන. ඒතම් මංගල මගුල් කරුණු කීයක් තියෙනවද පින්නත? මගුල් කරුණු කීයක් තියෙනවද? 38ක් තියෙනවා. 38ක් තියෙනනේ මගුල්. ඔකේ අන්තිම එක තමයි නිවන. එතනයි බුදුරජාණන් වහන්සේ අන්තිමට දැම්මේ නැත්තේ නිවන මුලට දාන්න නැතුව අය අසත්පුරුෂය අන්තිමට දැම්මේ කියන්නේ අසේවනාච බාලාණන් කියන්නේ අය අන්තිමෙන් තිබුවේ නැත්තේ. දැන් 38 අන්තිම එක තමයි නිවනනේ. නිබ්බාන සච්චි කිරියාච ඒතම් මංගල මුත්තම. දැන් මාතා පිතු උපට්ඨාන උත්තදාරස සංඝෝ අනාකුලාච කම්මන්ත ඒක. ඇයි ඒකව මුලට ගෙනාවේ නැත්තේ? දැන් ඒක පුළුවන් බුදුරජාණන් වහන්සේට අසේවනාච බාලාණන් කියන එක පින්නතුනේ මුලින් කියන්නේ නැතුව අම්මට මුලින්ම සලකන්නේ කියලා අම්මගෙන් උපදින්නේ සලකන්නේ කියලා අසේවනාච බාලාණන් මැදට දානවා. ඇයි එහෙම දාන්නේ නැත්තේ? එහෙම. ඕක අහිමි වෙච්ච ගමන් එයාට ඉතුරු මගුල් කරු ඔක්කොම ඉවරයි. එයාගේ නිවන ආයි කැලේම තමයි. නිවන ගැන ආයි කතා කරන්න දෙන්නේ. අම්මට තාත්තට සලකන එකත් කතා කරන්න එක ලේසියි. බාලයාට පුළුවන් ওই මගුල් කරුණු 37ම නැති කරලා දාන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සියල්ල ප්‍රකාශ කරන්න කලින් කිව්වා එක තමයි මොකද්ද? ඔබගේ ඇසුර තමයි. බලන්න මේ පින්නතුන් ධර්මයේ ලැබිච්ච විදිය කල්පනා කරලා බලන්න කවදා හරි මුලින් කවුරු හරි නිසා නෙවෙයිද ලැබුණේ. ඔහු එදා මුණ ගැහුනේ නැත්තම් සමහරට ඒක ලැබීම තව පහුවෙන්න ඉඩ තියුණා නේද? ඒක බලන්න. දැන් ඊට කලින් හම්බ වෙච්ච අයගේ අයියක ලැබුණ නැත්තේ. දැන් ඊට කලින් ඒ ධර්මයේ හම්බ වෙන්න කලින් ඇසුරු කරපු ගොඩාක් අය ඉන්නේ නැතිනේ. ඇයි ඒගොල්ලොන්ගෙන් ලැබුණ නැත්තේ? එහෙනම් පිළිද මේකට තියෙනව නේද මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් පස්සේ මේ ಗುಣධර්ම මේ මගුල් කරුණු වැඩි වී යන ගතියක් තියෙනව නේද? එයා අංක 1 තමයි. අසුර තමයි. කෙලින්ම මේ වීර වෙන්න පුළුවන්, ඡන්දයන් මග වෙන්න පුළුවන්, ಗುಣධර්ම වෙන්න පුළුවන්. ඒ සියල්ලට බලපානවා ඇසුර. නැතිවීමට හා ඇතිවීමට දෙකටම ඇසුර බලපානවා. ඒක බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට කියන එක අවස්ථාව. ආනන්ද හාමුදුරුවෝ කියනවා භාග්‍යවතුන් වහන්සේ මට හිතෙනවා මේ ශාසනයෙන් භාගයක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයෝ කියලා. එහෙම කියනවනේ. ආනන්ද ඔහොම කියන්නේ මොකද්ද? සම්පූර්ණම තියෙන්නේ කල්යාණ මිත්‍රයෝ. සම්පූර්ණ ශාසනයේ තියෙන කල්යාණ මිත්‍රයෝ නිසා. බලන්න කියන ලස්සන විතර. ඒක කොච්චර ඇත්තද කියලා බලන්න. ඒ නිසා පින්නතුනේ ඇසුර නිවන් දකින්න තාක්කල් යහපත් ඇසුර බලපාන. යහපත් අසුරක් නැති ඕන කෙනෙක්ට මේ ඔක්කොම ධර්ම එකපාර විනාශ කරන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ඇති වෙන ಗುಣ ධර්ම නැති කරගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ කියන එක. ඊට පිළිඳ අපි මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි වීරිය කියන ධර්මතාවය තේරුම් ගත්ත ටික අරමුණේ වැටෙන්න දෙන්නේ නැති ස්වභාවය. ඊළඟට පිළිඳ මේ වීරිය වගේම බලවත් තවත් ධර්මයක් තියෙනවා. මම මේ පින්නතුන්ගේ මෙහන්නම්කෝ. දැන් මේ පින්නතුන්ට තරුණ කාලේ කසාද බඳින්න ඕන අම්මලා කියන බැඳපන් කියන. ඒ මහත්තුරුන්ට නම් නෝනලගේ ෆොටෝස් අම්මලාගේ නක් දෙනවා. මේකට දෙයන්නේ. දැන් අම්මලාට බෑ එකේ යනවද නැද්ද? යනවා. බෑ කියනවා ඒත් යනවා. ඊළඟට ෆොටෝ එක තේරෙනවා දැන් එක්කෙනෙක් තියෙනවා ඊට සීත යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ අම්මා කියනවා කැමතිද නැද්ද කියපන්. කැමති මොකද වෙන්නේ කැමති. ඊට පස්සේ කියනවා දුවේ තවත් කෙනෙක් තියෙනවා මේ ෆොටෝ එකේ ඉන්න කෙනා වගේමයි අපි යන්න බලන්න කියලා. දැන් එයා බලන්නත් යනවා. එයාත් කපාපු බලුව ඒ වගේම තමයි. මොකද බලනකොට ඩිග්‍රියත් එක සමානයි. එකම යුනිවර්සිටි එකම ඩිග්‍රිය. රූපෙත් එක වගේ. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? ගේ දොරත් එක වගේ. එයාටත් තියෙන BMW එකක් ඒ ඉංග්‍රීසි නම්බරේම එයාටත් තියෙන BMW එකක් ඒ ඉංග්‍රීසි නම්බරේම. දැන් ඔබ කාටද කැමති වෙන්නේ? දැන් ඔබට ප්‍රශ්නයක් ඇති වෙන වගේ අවස්ථාවකදී දැන් අහන දුවේ කවුද ඔබ තෝරගන්නේ? දැන් කවුද තෝරගන්නේ? දැන් දෙන්නම එක වගේ එකම ස්වරූපයයි කියලා හිතාව මේ උපකල්පනයක් කරන්න. හරි දෙන්නටම තියෙන එකම ෆැසිලිටිස්. කොයි ගෙදරට ගියත් එකයි මේ ගෙදරට ගියත් එකයි මේ ගෙදරට ගියත් එකයි. දැන් කවුද තෝරගන්නේ? දැන් ඊළඟට ආරංචියක් එනවා මොකද්ද? එක්කෙනෙක් බොනවා කියලා. එක්කෙනෙක් බොන්නේ. දැන් කවුද තෝරගන්නේ?
පිස්සු බොන එක තමයි තෝරගන්නේ. දැන් බලන්න එකපාරටම එක කරුණක් එකතු වෙච්ච ගමන් මේ පින්නතුරු ඉක්මනටම තෝරා ගන්න පුළුවන් වුණා නේද? ඇයි එහෙම හැකියාවක් ලැබුණේ? දැන් එකපාරක් ඕක මම කොළඹ හතේ නෝනලාට කිව්වා දෙන්නම තෝරා ගන්නවා කිව්වා. වෙන කරන්න දෙයක් නැහැ කියලා. ඒ වගේ ප්‍රශ්නයක් ආවම මම එක අම්ම කෙනෙක්ව ඇත්තම කොමන්නම් දෙන්නම තෝරා ගන්නවා හාමුදුරනේ කියලා. එතකොට ඒ නිසා පින්නතුනි දැන් එක හේතුවක් අඩු හෝ වැඩි කරාට පස්සේ ටක් ගාලා තෝරා ගන්න පුළුවන් වෙනවා. එහෙම දෙයක් තියෙනවනේ. එතකොට එතෙන්දි මොකද්ද බලපෑවේ? දැන් අම්මා කියන්නේ මොකද්ද කියපන් කැමතිද නැද්ද කියලානේ. එතෙන්දි බලපාන්නේ කැමැත්ත. මොකද්ද බලපාන්නේ? කැමැත්ත. කැමැත්ත. කැමැත්තට පාලියෙන් කියන්නේ මොකද්ද? ඡන්දය. දැන් මම මට එකක් මතක නැතුන බුදුරජාණන් වහන්සේගේ පින්නතු බුදු වුණාට පස්සේ වීරියව දාගත්ත හැටි කියන්නේ. ඒක පස්සේ කියන්න. කැමැත්ත. ඒක අහන්න ඉවර වෙන්න කලින් අහන්න. මට අමතක වෙයි. එතකොට පින්නතු කැමැත්ත බලපානෝනේ. එතකොට අන්නේ කැමැත්ත කියන එකකට අමුතු හැකියාවක් තියෙනවා. මොකද්ද? කැමැත්ත කියන්නේ කැමැති කියන එකට මම ආසාව කැමැති කියන වචනේ ආසාව කියලා කියන්නත් බෑ. කැමැති කියන වචනේ ලෝභය කියලා කියන්නත් බෑ. කැමැත්ත ලෝභය නෙවෙයි. පුදු කැමැත්තක්. කැමැත්ත කියන වචනේට ආසාව කියන වචනේ පාවිච්චි කරලා දැන් මේ පින්නතුන්ට එනවා මේ කැමැත්ත ප්‍රකාශ කරන්න එනවා රටේ මොකද ඡන්දය දෙන අවස්ථාව. ඒක ඡන්දය කියන එකම කියන්නේ කැමැත්ත දෙන්න කියලානේ. දැන් මේ පින්නතුන්ට ඒක ආසාවත් ඒවට උදව් උපකාර වෙනවා. ආසාව උපකාර වෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. ඒකයි මේක ප්‍රශ්නේ. මේක හරිය අමාරුයි. මොකද ආසාවයි ඡන්දයයි දෙකම සේම් වගේ. එක වගේ අදහසක් ඒක දෙනවා. ඒකයි. මේ වචන වලින් මේව කියන්න බැරි ඒකයි. වචන වලින් කියව ගමන් පටලැවෙනවා. මේ කැමැත්ත කියන ධර්මතාවය ආසාවක් නෙවෙයි පින්නතුණි ඇත්තටම. මේ ආසාව කියන වචනේම සමාන තේරුම් තියෙන නිසා මේක ආසාවක් කියලා අපිට හිතෙන්නේ. කැමැත්ත කියන්නේ හුදු කැමැත්තක්. කැමැත්ත ප්‍රකාශ කරන්නේ. කැමැත්ත ආසාවත් එක්කත් යෙදෙනවා. කැමැත්ත ආසාව නැතුවත් යොදා ගන්න පුළුවන්. නේ? දැන් පින්නතුනේ අපි පංචකාමයට තියෙන කැමැත්තට කියන මොකද්ද? කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියන එක අපි කාමයට කැමති නිසා. කාමයට කැමති. ඊළඟට පින්නතුනේ මේ ලෝකයේ මිනිස්සු කාමයට විතරක් කැමති නැහැ. කාමයෙන් වෙන් වෙන්නත් කැමති. ඒකට කියන්නේ නෙක්ඛම්ම ඡන්දය කියලා කියනවා. බැරි වෙලාවත් ඡන්දය කියන එක පින්නතුනේ ආසාව වුණා නම් කවදාවත් කාමයෙන් වෙන් වෙන්න පුළුවන්ද? දැන් කැමැත්ත කියන එක ආසාව වුණා නම් කවදාවත් කාමච්ඡන්දයෙන් වෙන් වෙන්න බෑ. නෙක්ඛම්ම ඡන්දයකට එන්න බෑ. ඒ නිසා මේ ඡන්දය කියන එක ආසාව නොවන නිසා තමයි යාට ඒ කාමයෙන් වෙන් වෙන්න පුළුවන්කම ලැබුණේ. හැබැයි මේක මෙහෙම දෙයක් තියෙනවා. ඡන්දය වැඩි මොකටද? ඒකට තමයි හිත පරම්පරාව ඇදිලා යන්නේ. අර වීර්ය වැඩි එකට හිත යනවා වගේම ඡන්දය වැඩි එකටත් හිත යන ගතියක් තියෙනවා. දැන් අර පින්නතුනේ අපි අර උදාහරණෙම ගමු USA යන ලැබෙන එක. එතකොට පින්නතුනේ එතකොට මේ පින්නතුන්ගේ කැමැත්ත තියෙනවා අභිධර්ම ඉගෙන ගන්නත් ඕන. USA යන්නත් ඕන. එතකොට කැමැත්ත ඒකවල අර වීරියට අනිත් පැත්තකින් තව උදව් උපකාර කරන කවුද කැමැත්ත වැඩි වෙන ධර්මය. එතකොට මේ පින්නතුනේ USA යන්න කැමති වුණොත් වීරිය USA යනවා. කැමැත්තත් USA යනවා. මේ පින්නතුන් අභිධර්ම ඉගෙන ගන්න කැමති වුණොත් මොකද වෙන්නේ? අභිධර්ම ඉගෙන ගන්න එනවා. කැමැත්තත් වෙනවා මේකත් වෙනවා. ඕක හරි ලස්සනට මම මේ කැමැත්තයි වීරියයි කියන දවසේ ඉතින් කියන නුවරදි කිව්වා මෙන්න මේක තියෙනකන් අභිධර්ම ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මම දැන් මේ නුවර මෙහෙ මේ ඕස්ට්‍රේලියාව වෙන්න නිසා නිවාඩු දෙන්න දවසේ මම ඕස්ට්‍රේලියාවට වඩිනවා. ඒ නිසා මම මේ මාස දෙකමාරින් පස්සේ නැවත පන්තියට එන්න කියලා. අම්මලා දෙන්න තුන් දෙනෙක්ව අපිත් ওই කාලේ ඕස්ට්‍රේලියාව යන්න හිටියේ හාමුදුරුවනේ. අභිධර්මයේ ඉගෙන ගන්න තියෙන කැමැත්ත නිසා එන්න බෑ කිව්වා අපි අගෝස්තු වෙන්නම් කියලා. බලන්න ඉතින් වෙච්ච දේ. ඒක නිසා සමහර අයගේ කැමැත්ත ඒකට උපදිනකොට සමහර අයගේ කැමැත්ත නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා පින්නතුනේ අන්න ඒ වගේ තමයි. ඔය කැමැත්තට පුළුවන් කොච්චර දැන් අපිට ජීවිතේ අරමුණු ගොඩක් තියෙනවනේ. අරමුණු සමුදායක් මිනිස්සෙට තියෙනවා. ඒක මේ අභිධර්ම ඉගෙන ගැනීම විතරක් නෙවෙයි ජීවත් වීම, රස්සාවල් කිරීම, අලුත් දේවල් සොයා ගැනීම, දරුවන්ගේකට ඔය වගේ අරමුණු තියෙනවා. ඒතර අපි පින්නතුනේ මේ ඔක්කොම අරමුණු තීද්දි වැඩිපුර ඇදිලා යන්නේ මොකක් වැඩි පැත්තටද? කැමැත්ත වැඩි පැත්තට. මොකක් පැත්තටද ඇදිලා යන්නේ? කැමැත්ත වැඩි. දැන් මේ පින්නතුන් කසාද බඳින්නේ කවුද? වැඩිම කැමැති කෙනා. දැන් ඒක මෙහෙමයි පස්සේ අකමැති වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් ඒ කැමැති වෙන වෙලාවට වැඩිම කැමැත්ත තියෙන්නේ එතෙන්ට. පස්සේ හිතන වෙන එකෙක්ට කැමැති වුණා නම් හොඳයි කියලා. ඒක වෙන. නමුත් ඒ වෙලාවේ තියෙන කැමැත්තයි බලපාන්නේ. එහෙම දෙයක් දැන් මේ මෙතෙන්ට අභිධර්ම ඉගෙන ගන්න කැමැත්තෙන් එනවා. සමහර වෙලාවට ශරීර ආබාධනකට මීට වඩා හොඳයි නෑවිත් හිටියනම් කියලා. නමුත් එන්න කැමැත්ත උදව් කරලා තියෙනවා. ඊට පස්සේ කැමැත්තේ ඊට පස්සේ වෙන ආකාරයට හැසිරෙන්න බල මොකද? කැමැත්තත් උපදින්නේ හිතත් එක්ක නිසා පින්නතුනේ. ඡන්දේස් ආවුද කීයද චිත්තක්ෂණ? ඡන්දේ තමයි. ඊළඟට දැන් අපි කියමු අපේ සර් කෙනෙක් මේකේ නියමයට වැඩ ගත්තා. අපි A level කරන කාලේ පින්නතුනේ
දැන් අපි පන්තියට යනවා. අපි ඒ ලෙවල් කරන උඩ යාළුවෝ එකටනේ ඉන්නේ. එනෝ ඉතින් ඔහේ ඇවිල්ලා නිදා ගන්නවා. අයිත් ඉස්කෝලේ යන්න තියෙන වෙලාවට යනවා. එන්න තියෙන නිදා ගන්න. අපේ ඒ උගන්වන මට මතකයි අප්ලයිඩ් උගන්වන සර් හැමදාම ටික කාලයකට පස්සේ හොඳ ලස්සන කතාවක් කියනවා. මට ඒ කාලේ මෙහිමයි මම ඔච්චර පාඩම් කරේ නැහැ. මම මෙහෙම මාත් එක්ක ගෑනලා මම 3-4 දෙනෙක් ඊට පස්සේ යාළු වෙන්න ආවා. ඊට කලින් මාත් එක්ක එකෙක් මන් දිහා බැලුවේවත් නැහැ එහෙම කියලා කියනවා. අපේ යාළුවෝ එනවා කාමරේට. කාමරේ ඔක්කොම මස් කරගන්නවා. අනිත් යාළුවෝට කියන උඹලා තනියෙන් පාඩම් කරගනින්න. ඊට පස්සේ ඔක්කොම මස් කරගෙන මම පාඩම් කරලා යුනිවර්සිටි යනවා කියලා ඉස්සරහ අර මේක ඉස්සරහත් ගහ ගන්නවා. අනිවාර්යෙන් මම ඒක කරනවා කියලා. ඊට පස්සේ සතියක් ඊට පස්සේ ෆෝන් එකත් ඕෆ් කරගන්නවා. රැටත් බත් වගේ දේවල් කන්නේ නැහැ, පාන් වගේ දේවල් කරනවා නිින්ද යන එක වළක්ව ගන්නවා. සතියකට පස්සේ නැවත කාමරේ අර තත්ත්වෙටමපත් වෙනවා. සතියකට පස්සේ අයිත් ගිහින් බැලුවට පස්සේ ඌ පාඩම් කරන්නේත් නැහැ. පොට් ටිකත් එහෙ ගිහිල්ලා මකුණු දැලුත් බැඳිලා. ඉතින් අයිත් දැන් පන්ති යනවා. අයිත් ඊට පස්සේ සර් තවත් කතාවක් කියනවා. මම මෙහෙම විභාගේ පාස් වුණා, මෙහෙම මහන්සි වුණා මේ කාලේ. ඊට පස්සේ මට මේ වාහන මේ විදියට ලැබුණා. අපි ඉස්සර දුප්පත් කියලා. අයිත් ළමයි එනවා. අයිත් මොකද කරන්නේ? අයිත් අර පොට් ටිකේ මකුණු දැල් ටික කඩලා අයිත් තවත් වාක්‍යයක් ගහගෙන පටන් ගන්නවා. ඊට පස්සේ පටන් අරගෙන ටික දවසක් යනකොට නැවත කාමරේ අර තත්ත්වෙමයි. බෙස් සීට් එකක් තියෙන විදියටම තියෙන ඇඳුම් දාපු තේන. ඊට පස්සේ අයිත් තා ටික දවසක් ගියාම සර් තව කතාවක් කියනවා. මට ඉස්සර මේ වගේ ගෙවල් හරියට අපිට තියුන්නේ නැහැ. දැන් මට ලස්සන ගෙයක් තියෙනවා. ඒ නිසා මට අම්මලාට හොඳට සලක ගන්න පුළුවන්. මට දැන් කිසිම කරදරයක් නැහැ. මෙහෙම කියලා කියනවා වුණ. අයිත් ඊට පස්සේ ගෙදර එනවා. අයිත් මකුණු දැල් ටික කඩනවා. සමහර ළමයි ඒ සර් ඒ ගණන් වලට අරගෙන ගිය විදිහට. මොකද වෙන්නේ? කැමැත්ත නැති වෙච්ච ගමන් ඒක කරන්න හිත දෙන්නේ නැහැ. මොකකට හරි කැමැත්ත නැත්නම් ඒක කොච්චර කිව්වත් කරන්න හිත දෙන්නේ නැහැ. ඊට පස්සේ අර අරමුණකට යමක් කැමති කරනවා. ඊට පස්සේ කැමති ඉන වෙනෝනේ. දැන් අරව ලබන්න කැමති ඉනේ යා. ඒ වෙනුවෙන් පාඩම් කරනවා. ඉතින් මමත් කරන්නේ ඕකම තමයි. මම එක කතා කියනවා ගම ගැන ඒ වගේ. පමණක් අයට අභිධර්මය ඕනේ නැහැ. ඒ කතා අහන්න ඕන. මේ වගේ තමයි. සමහර අය ඉන්නේ අභිධර්මය ඉගෙන ගන්නම කියලාත් නෙමෙයි. ඉතින් ඒ නිසා පිළිතුරේ සමහර අය එනවා ඒක ඒ කතා හරි ටික හරියක් කැමති එකෙන් අහගෙන යන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා කොහොමද අන්තිමට අභිධර්මයේ ඉගෙන ගන්නත් පුළුවන් වෙනවා. අර වගේ තමයි. ඉතින් ඒ නිසා අර කැමැත්තට පුළුවන් මේ ලොකු හැකියාවක් තියෙනවා අපි නොගෙන පුතනකට අරගෙන යන්න. කැමැත්තක් යමකට ඇති වුණාට පස්සේ ඒකට මැරෙන්නම පුළුවන්. දැන් සමහර අය ඉන්නෝනේ. සමහර ළමයි පාඩම් කරන්න කැමතිත් නැහැ. ඒක නිකන් අඳු ගන්නවා වගේ. නමුත් ගේම් ගහන්න කැමතියි. පුතා කැමති ගේම් ගහන්න. අම්මා කැමති පාඩම් කරන්න. දැන් කැමැත්ත දෙකක්. දැන් ගැටණියක්ද නැද්ද? ගැටණිය. දැන් එහෙම පුතු ඉන්නවනේ ඒ පුතු කැමතිද අම්මලා අභිධර්ම ඉගෙන ගන්න යනවට කැමතිද ගෙදර ඉන්නවට කැමතිද? අම්මා යන්න ආච්චි යන්න. එයාගේ කැමැත්ත ඉෂ්ට කරගන්න කාලයක් ලැබෙන නිසා. ඒ නිසා අන්න එයාකට දෝලන. ඊට පස්සේ මොකද වෙන්නේ? අම්මා එක මේව කළා කොහොම හරි දැන් පුතාට ඉගෙන ගන්න කිව්වට හරියන්නේ නැහැ. ඌ කවදාවත් ඒක ඉගෙන ගන්න ඌ කැමති දේ තමයි කරන්න කැමති වෙන්නේ. කොච්චර කරත් අර ඉවසගෙන ඉන්නෝ තමන්ගේ ඒක ඉෂ්ට කරගන්න වෙලාවට තුරු කැමැත්ත හිතේ තියෙන අර දෙයට නිසා. ඊට පස්සේ මොකද වෙන්නේ පින්නතුනේ? කවදකාරී ඒ කැමැත්ත යම් තියෙන අරමුණට වඩා බලවත් අරමුණක් කැමැත්ත ගෙනාවොත් අන්න එදාට උට ගේම් ගහන්න කියන්න ඕනේ ඌ ගහන්නේ නැහැ. ඇයි ගහන්නේ නැත්නම් ඌට ඊට වඩා කැමැති වෙන්න අරමුණක් තියෙන නිසා. මං කියන්නේ මේ පින්නතුට තේරුණානේ. ඊට පස්සේ ඒ අරමුණට තමයි මහන්සි වෙන්නේ. ඊට පස්සේ ඊට වඩා අරමුණක් ආපු ගමන් ඒකට තමයි මහන්සි වෙන්නේ. ඒ නිසා පිටුතුනි මෙන්න මේ ආකාරයට කැමැත්තටත් නොලබූ දේවල් ලබා දීමේ හැකියාවකුයි. නොලබූ තැන් වලට යෑමේ හැකියාවකුත් කැමැත්ත කියන එකත් ලේසි දෙයක් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. කැමැත්ත කියන එකට පුළුවන් කැමැති අපි දැන් කැමැති ලස්සන ගෙවල් හදාගන්න. ලස්සන වාහන තියාගන්න. දරුවොත් එක්ක ලස්සනට ජීවත් වෙන්න කැමතිනේ. ඊට පස්සේ පින්නතුනි ওই කැමැත්ත බලවත් වුණොත් මොකද්ද? පැවිදි වෙන දක්වාට අර ඔක්කොම අත්හරින්න පුළුවන් බලයක් ඕකෙන් හදලා දෙනවා. දැන් මේ පින්නතුනයි පැවිදි වෙන්න බැරි වෙලා තාම මෙහෙම ඉන්නේ. තාම කැමති පංචකාමයට. දැන් මේ පින්නතු සමහර විට අපිත් පැවිදි වුණා නම් හොඳා කියනවා. ඒක වෙන්නේ මෙහෙමයි. පංචකාමයටත් කැමැත්තක් උපදිනවා. ඒකේ වෙන්වීමටත් කැමැත්තක් උපදිනවා. එහෙමත් උපදින අවස්ථාවක් තියෙනවා. එතන මෙහෙමයි. එතකොට පින්නතුනි මේ දෙක ලෙවල් එක සමාන වෙච්ච අරමුණටම එක සමාන කැමැති ස්වභාවයක් තියෙනකොට මීට වඩා හොඳා පැවිදි වුණා නම් කියලා. ඊට මෙහෙම කෙනෙක් ඊට පස්සේ යනවා භාවනා මධ්‍යස්ථාන. මේ දෙකම සමාන ලෙවල් එකේ තියෙන කෙනෙක් භාවනා මධ්‍යස්ථානෙට ගියා. එතකොට යාට හිතෙනවා මොකද්ද? එයාගේ මේ පැවිද්දට තියෙන එක්කම්මේට තියෙන කැමැත්ත වැඩි වෙනවා. වැඩි වෙනකොට එයා හිතන පැවිදි වුණා නම් හොඳයි කියලා. අයිත් ඊට පස්සේ එහෙම හිතලා ගෙදර එනවා. ගෙදර ආවට පස්සේ අයිත් මේක බහිනෝ කීයටද? 0 ලෙවල් එකට. ඊට පස්සේ හිතන පැවිදි වෙන්න ඕනේ. ගිහි අයටත් මේක කරගෙන යන්න පුළුවන්. අපේ ජීවිතවල හැටි. යම් අවස්ථාවක පැවිදි වීමට කැමැත්ත එන්න වැඩි වුණොත් ඔහු පැවිදි වෙන කාටවත් මේ ලෝකේ නතර කරන්න බෑ. ඒක කරන්න එක ලේසි දෙයක් නෙවෙයි. ඒ තරම් බලයක් කැමැත්තට තියෙනවා.
ඒ වගේම ඔහුට පැවිදි වෙන්න තියෙන කැමැත්ත නැති වුණොත් ඔහු පැවිදි ඇඟට සිවුරක් දැම්මත් ඔහු පැවිදි වෙලා නැහැ. දැකනේ සමහර වෙලාවට ස්වාමින්වහන්සේලා කැමැත්ත උපදිනවා පැවිදි වෙන්න. ඉතින් එයා කවුරුත් කියන්න ඕනේ නැහැ. අම්මා කිව්වත් එකයි තාත්තා කිව්වත් එකයි. එයා ගිහිල්ලා පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ ටික කාලෙකදී කැමැත්ත උපදිනවා සිවුරු අරින්න. ඊට පස්සේ කවුරු කිව්වත් හරියන්නේ නැහැ සිවුරු අරින්නම ඕන. ඇයි එයා දැන් කැමති නැහැ පැවිදි ඉන්න. ඊට පස්සේ පිටිනතනේ මුළු ලෝකෙම මොච්චර බණ කිව්වත් එයාව නතර කරන්න බෑ. එයාගේ කැමැත්ත සිවුරු අරින්න නම් අරිනවාම තමයි. එතකොට මොකද වෙන්නේ? ඉතින් කරන්න පුළුවන් අපිට කවුරු හරි සිවුරු අරිනවනම් ඔහුගේ කැමැත්ත පොඩ්ඩක් මාරු කරන්න පුළුවන්. මාරු කරාට පස්සේ මොකද වෙන්නේ? ඔහුගේ කැමැත්ත පොඩ්ඩක් සිවුරු අරින එකට අඩු වුණොත් ඔහු තව කාලයක් රැඳෙයි. මම ඔකට හොඳ උදාහරණයක් කියන්නම්. ආයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා තමන්ගේ ගම් ප්‍රදේශයට වැඩියා. ගිහිල්ලා මේ ප්‍රදේශයේ පිඬුසිංහ රජතුමාට ආරංචි වුණා මෙන්න පුතා පිඬුසිංහා වඩිනවා කියලා. ඇවිල්ලා කිව්වා මොකෝ අපේ වංශයට නිඳා කරන්න එපා. මොකද්ද වංශය? ශාක්‍ය වංශය. රජතුමනි ඔබේ වංශය ශාක්‍ය වංශය වෙන්න පුළුවන්. මගේ වංශය ශ්‍රමණ වංශය. බුද්ධ වංශය. මගේ කැමපස් කිව්වා ඔබතුමා මම මේ නගරයට ආවා කියලා මට ගෙදරට ආරාධනාවක් කරේ නේ. එහෙනම් මේ එහෙම කියනකොට සුද්ධෝදන රජතුමා කෝ හෙටත් දානෙට අපේ ගෙදරට වඩින්න කියලා. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේ ඊළඟ දවසේ පියාණන්ගේ ගෙදරට දානෙට වැඩියා. රජමාලිගාවට වැඩියා. මහා සංඝරාණි පූජා කරා. ඊට පස්සේ ඔක්කොම කළා ඒ ජාතක කතා දේශනා කළා. ඒ සිදුවීම ටික ඔක්කොම ඉවරලා ගෙදරට එනකොට පාත්‍රයේ කාටද අතර දුන්නේ අරගෙන එන්නේ. ඊට පින්නතුනේ මෙයාට අතර දුන්න පාත්‍රය. පාත්‍රය දුන්නේ දැන් මෙයා පාත්‍රය අතර ගත්ත මොකද බුදුරජාණන් වහන්සේ ඉල්ලගත්තට පස්සේ නැවත රජමාලිගාවට එන්න බලාපොරොත්තු වෙයි. දැන් දුන්නා. දැන් දුන්න පාත්‍රය දුන්නට පස්සේ එයාගේ ඉන්නෝනේ ඓශ්චර්යාරායි. කවුද ජනපද කල්යාණි? ඇවිල්ලා කිව්වා ගියාට කමන්නේ ආයිත් එන්න ඕන. එහෙම කියලා කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේට ඇහුණ නැහැ වුණා වගේ හිතේ. දැන් පාත්‍රේ තරයි මොකද බුදුරජාණන් වහන්සේට ගිහි කාලෙත් පවුල තුළ ලොකු ගෞරවයක් තිබුණා. ඉතින් ඒ කියන සමහර බෝසතාණන් වහන්සේ කියන වචන වලට ඒකත් එක දැන් නන්ද කුමාරයා එනවා පිටිපස්සේ. ආවට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ පාත්‍රේ ඉල්ලන්නේ නැහැ. එනවා. ආවට පස්සේ පාත්‍රය අතේ තිද්දිම කිව්ව නන්ද පැවිදුණා නම් හොඳයි නේද? දැන් නන්ද කැමති රජමාලිගාවට යන්නද පැවිදි වෙන්නද? මාලිගාවට යන්න. ඔව් දැන් බුදුරජාණන් වහන්සේ හොඳයි නේද කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේට කිව්වා සිවුරු පොරවන්න කියලා. පොරවන්න. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ පාත්‍රය බුදුරජාණන් වහන්සේ අලුත් පාත්‍රයක් දෙනවා. දැන් මොකද වෙන්නේ? නන්ද කුමාරයා කල්පනා කරනවා දැන් එයා මං එනකම් බලාගෙන ඇති. එයා මං එනකම් ගොඩාක් දුකින් ඇති. දැන් එයාගේ කැමැත්ත තියෙන්නේ පැවිද්දටද රජමාලිගාවට. රජමාලිගාවට. ඊට පස්සේ මොකද වෙන්නේ? සුද්ධෝදන රජතුමාට පණිවිඩයක් කරනවා මට එවන්න කසීසලු. ඒ වගේ රන්වන් පාට සිරුරු. මට එවන්න කැටයන් දාපු පාත්‍ර. ඇයි එහෙම කරන්නේ? ඒව පොරවම කියායි දැන් ගෙදර යන්න දැන් රජමාලිගාවට යන්න ඕක හරියන්නේ නැහැ නන්ද කියලා කියයි. දැන් රත්තරන් සලු පොරව ගන්න. අර පාත්‍රයත් අර උඩ පැන පැන යන්නේ. යනවා. ඒ අය එහෙම යන්නේ දැන්වත් කියයි මට මේ යන්න කියලා. නෝ බුදුරජාණන් වහන්සේ දැක්ක නොදැක්ක වගේ ගාන්ටි. ඒකත් කළා බලනවා ඊට පස්සේ කියන්නේ ඒ වෙලාවට දැන් සාමින් වහන්සේලා ඇවිල්ලා කියන මේ නන්ද සාසනික පිළිවෙත් පුරන්නේ නැහැ සිල් රකා බුදුරජාණන් සාසනෙට ගැලපෙන්නේ නැහැ කියලා සාමින් වහන්සේ චෝදනා කරනවා. ඒ වෙලාවට නන්ද හාමුදුරුවෝ දකින්න වෙලාවට කියන කවදද නන්ද මම අනිත් සාමින් වහන්සේලා වගේ දකින්නේ කියන එක විතරයි බුදුරජාණන් වහන්සේ කියන වෙන මුකුත් කියන්නේ. ඊට පස්සේ නන්ද හාමුදුරුවෝ තේරෙනවා මේ ප්ලෑන් එක හරියන්නේත් නැහැ. එන්න කැමැත්ත ජනපද කල්යාණියට බලවත් වෙනවා. පැවිදි නැතුන තීරණයක් ගන්නවා. හෙට සිවුර ගහේ තියලා යනවා. හෙට උදේ බුදුරජාණන් වහන්සේ සිතින් දකිනවා දැන් නන්දට ඉන්න පුළුවන් කම නැහැ. ලිමිට් ඕවර් ගිහිල්ලා තියෙනවා. උතන මොකද්ද වෙන්නේ කියනවා නන්ද අපි යමු චාරිකාවක්. ට්‍රැවල් එක. මොකද්ද වෙන්නේ? ඊළඟට දැන් කරන්නේ මොකද්ද? නන්ද හාමුදුරුවෝ කැමති යනකොට ඒ චාරිකාව බුදුරජාණන් වහන්සේ තියෙන බලයෙන් නන්ද විශාල කැලයක් ගිනි අරගෙන තියෙනවා. ඒ ගිනි අරගෙන තියෙන කැඳුරෝ පිච්චිලා ඉන්නක වැඳිරියක් පිච්චිලා නිකන් හම් වෙලා විතරක් ඉතුරු වෙලා ගිහලා පුල්ටු මේ ගත්තා. ඔකත් දකින්න. ඊට පස්සේ කෙලීම වඩින්නේ කොහාටද? දිව්‍ය ලෝකෙට. නන්ද හාමුදුරුවන්ට පිස්සු හැදුනා වගේ. කතා කරගන්න විදියක් නෑ. දැන් මොකද වෙන්නේ? ඊට පස්සේ එහෙම දැන් හැමතැනම නන්ද හාමුදුරුවෝ බල ඉන්නේ. අපේ නන්ද හාමුදුරුවෝ නෙවෙයි. ඊට ජීවමාන කාලේ. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? බල ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ අහනවා ආසයිද නන්ද? මේ ජනපද කල්යාණී ඕනද මේ අය ඕනද? හාපෝ ඒකේ නැවදලි හේනි වැඳිරියක් වගේනේ භාග්‍යවතුන් වහන්සේ කියලා කියනවා. මොකද ඊට පස්සේ අහනවා ඇත්තට මේ ගන්න පුළුවන්ද? පුළුවන් නන්ද. හැබැයි ටික කාලයක් ඉවසන්න වෙනවා. සිල් රකින්න වෙනවා. මොකද ටික කාලෙකින් පස්සේ තමයි මේ වගේ තැනකට එන්න පුළුවන් සිල් රකින්න අයට. හම්මෝ ඕන තරම් සීලයක් රකින්නම් බුදුරජාණන් වහන්සේ.
ඕනතරම් සීලය රකින්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මොකද්ද වෙනස් කරේ? කැමැත්ත වෙනස් කරා. මොකද්ද වෙනස් කරේ? බුදුරජාණන් වහන්සේ පැවිදි වෙන්න කිව්වේ නෑ. එයා පැවිද්දට ඉන්න නැති හේතුවක් කැමැත්තක් තියෙනනේ යම් පැත්තකට අරමුණකට ඇදිලා. ඒ කැමැත්ත වෙනස් කරා දිව්‍යාංගනාවන්ට. නන්දහාමුදුරුවොත් එක්ක මනුලොවට ආවා. තිවුරු ඔක්කොම යාම අයින් කරා. හොඳට පඳු ගහපු කසට වස්ත්‍ර පොරව ගත්තා. රත්තරන් පාත්‍රේ රජමාලිගාවටම යවුවා. දැන් නන්දහාමුදුරුවෝ ඉන්නේ කොහොමද? හරිම සංසුන්. දැන් කාටවත් හිතා ගන්න බෑ වෙච්ච දේ. කොහොමද වෙනස් වුනේ? කැමැත්තයි වෙනස් වුනේ. දැන් නන්දහාමුදුරුවෝ කැමති දිව්‍යාංගනාවන්ට. නේ? දැන් නන්දහාමුදුරුවෝ කැමති නෑ අර අයා ගැන මුකුත් නන්දහාමුදුරුවන්ට හිතෙන්නේ. එතන නන්දහාමුදුරුවන්ට ඇහෙනවා සාමින්හන්සේලා බණ කියනකොට සිල් ආරක්ෂා කරන්න පහසුයි ඉන්ද්‍රිය සංවර කරගත්තොත් කියලා. ඒ කියන්නේ ඇහැ තුලින් එන අරමුණු වලින් සීලයට යම්කිසි කැලල් වෙන්න පුළුවන්. ඒවා ආරක්ෂා කරගත්තොත් දැන් මොකද? නන්දහාමුදුරුවන්ට ඕන හොඳට සිල් රැක්කොත් 500,000ක් කරලා ගන්න පුළුවන් ටෙක්නික් එකක් දන්න. ඒ නිසා යනකොට සිහියෙන් යන්නේ. ඉස්සරහා බැලුවොත් සිහියෙන් බලන්නේ. මොකද මනුස්ස දෙව්දුවකගෙන් මට කාම අරමුණක්වත් එපා. හරිද? මනුස්ස ලෝකේ කාම අරමුණකටවත් දැන් නන්දහාමුදුරුවෝ කැමති නෑ. ඒ නිසා සද්දයක් ඇහුවොත් සිහියෙන් අහන්නේ. ඊට පස්සේ ওই ආකාරයේ හැම මොහොතක් තුලම සිහියෙන් ඉඳුරන් වලට කාම ලෝකේ මේ මනුස්ස ලෝකේන අරමුණු නන්දහාමුදුරුවෝ වැළක්වුවා. වැළක්ුවේ මොකක් බලාපොරොත්තු වෙන්ද? දෙවඟනන් ලැබීමට කැමැත්ත ප්‍රකාශ කළා. දැන් පංචකාම අරමුණුනි වළක්වා ගැනීම කුසලයක්. ඒක මහා කුසල් සිත්නේ. ඔහොම ඉන්නකොට එක දවසක් නන්දහාමුදුරුවෝ ඇඟට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්න ගත්තා. හිතට පුදුමාකාර ප්‍රීතියක් දැනෙන්න ගත්තා. නන්දහාමුදුරුවෝ වාඩි වුණා. වාඩි වෙලා ඉවර වෙලා හුස්ම දිහා බලාගෙන හිටියා. දෙව්වරුත් නන්දහාමුදුරුවෝ දිහා බලාගෙන හිටියා. ඉතින් ඒ අවස්ථාවේ හුස්ම තැම්පත් වෙලා ගියා. එක අවස්ථාවක මේ ශරීරය තුලත් මනස තුලත් තියෙන සත්‍ය දැකගත්තා. අරහත්ත්වය සාක්ෂාත් කරා. දෙව්වරු දැකගත්තා. දැන් නන්දහාමුදුරුවන්ට දැන් දෙවියන්ගාංග බලාපොරොත්තු නැහැ. ඒ ඩිටර්මිනේෂන් නැහැ. බුදුරජාණන් වහන්සේට කිව්වා නන්දහාමුදුරුවෝ රහත් වෙලා බුදුරජාණන් වහන්සේ. දැන් නන්දහාමුදුරුවන්ට දෙවියන්ගාංග ගැන අදහස් හිතේ ඇති වෙන්නේ නැහැ. එහෙනම් දෙවියන්ට පුළුවන් නේ නන්දහාමුදුරුවන්ගේ විතක්ක ਵਿਚාරවල දැන් කල්පනා කරන්නේ. දැන් යන්නේ වීතරාගී වීතමෝසී වීතදෝහි අදහස්. මේ නන්දහාමුදුරුවෝ උදේ පාන්දර මොකද කරේ? ටක් ගාලේ සිවුරු මේව කරගෙන බුදුරජාණන් වහන්සේ දිහා දකින්න ආවා. ඇවිල්ලා වන්දනා කළා කිව්වා මට දිව්‍යාංගනාවන් එපා. ඔබ වහන්සේ පොරොන්දු වෙන්න නිදහස්. මොකද නන්ද මම ඕක දැනගත්තා කියලා කිව්වා. එතකොට මොකද ඒ කරේ බුදුරජාණන් වහන්සේ එක පැත්තකට නන්ද ගිහින් නිවනේ තිව්වේ නැහැ. නිවනට යන්න බැලි වෙච්ච වලක් වෙන හේතුවක් තියෙනවා. ඒ හේතුවට හිත ඇදිලා යනවා. මොකද්ද කරේ? ඒකේ තියෙන ඡන්දය කැඩුවා අනිත් පැත්තට. කැඩපු ගමන් එයා නිවන කරා ගියා. ඒ නිසා අන්න ඒක ඒ විදිහට තමයි පිළිඳේ බුදුරජාණන් සමහර අය দমনය කරලා තියෙන්නේ ඡන්දය වෙනස් කිරීම තුල. නේ? දැන් අර චුල්ලපන්තක ස්වාමීන් වහන්සේටත් එහෙම දෙයක් නේ කරේ. චුල්ලපන්තක හාමුදුරුවෝ කැමතියි පැවිද්දේ ඉන්න. නමුත් කිසිම ගාතාවක් මතක හිටින්නේ නැහැ. අන්තිමට පැවිද්දේ ඉන්න චුල්ලපන්තක හාමුදුරුවෝ කැමති අයියකුව සිවුරු අරලා යන්න කියලා. මේක කරන්න බෑ කියලා මහපන්තක හාමුදුරුවෝ කිව්වා. මහපන්තක හාමුදුරුවෝ රහතන් වහන්සේ නම. නමුත් චුල්ලපන්තක හාමුදුරුවෝ ගේට්ටුව ගාවට වෙලා අඬනවා සිවුරු අරින්න කැමති නැහැ. මොකද පැවිදි වෙන්නමයි කැමැත්ත තියෙන්නේ. ඒ නිසා දැන් අයියා කිව්වා සිවුරු අරින්න නැතුව තනියෙන් අඬනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආවා. ඇවිල්ලා ඇහුවා පන්තකයි අඬන්නේ. මට කියනවා සිවුරු අරලා යන්න. මට ඕන පැවිදි වෙලා ඉන්න. කවුද සිවුරු අරලා යන්න කිව්වේ? මහා පන්තක හාමුදුරුවෝ. මේක මහා පන්තකගේ ශාසනයක් නෙවෙයි. මෙන්න මේ රෙදි කෑම බලන්න. චුල්ලපන්තක හාමුදුරුවෝ පැවිදි වෙලා ඉන්න කැමති නිසා මොකද කරේ? රෙදි කෑල්ල අපි නා. රෙදි කෑල්ල පැත්තකට තියලා ඒ කුටි නිදාගන්නේ. අපි හිතනවා මේ දැන් පැවිදි වෙලා ඉන්න අපිට පුළුවන් නේ. ඉතින් අපි මේ රෙදි කෑල්ල යත ගන්න ඕනේ නැහැ කියලා අපි හිතාවේ. එහෙම තමයි අපිට සමහර වෙලාවට බුදුවරු අපිට රෙදි කෑල්ල දීලා ඇති. ඒකත් තියාගෙන නිදාගන්න ඇති. ඒක තමයි මෙහෙම තාම සංසාරේ යන්නේ. මහා පන්තක හාමුදුරුවන්ට කිව්වා බුදුරජාණන් වහන්සේ වාට පැවිදි ඉන්න ඕන නම් මේ රෙදි කෑල්ල මෙහෙම පිරිමදින්න. මේක අපිරිසුදු වෙන්න එපා කියලා පිරිමදින්න. ඒතර පැවිදි ඉන්න තියෙන කැමැත්ත නිසා මේ නිවන් දකින්න කැමැත්ත නිසා නෙවෙයි ඕක පිරිමැද්දේ. මොකකට ඉන්න කැමැත්ත නිසාද? පැවිදි ඉන්න ඕන තියෙන කැමැත්ත නිසා. අන්න පිරිමැද්ද. අන්න අන්තිමට අතරුනේ කොහෙද? අරහත්. බලන්න මේ කැමැත්තට කරන්න පුළුවන් දේවල්. Taman නොලබපු තැන් වල ගෙනහිලා තියන්න පුළුවන්. එක පැත්තේ වීරයට අය හැකියාව තියෙනවා. එක පැත්තෙන් කැමැත්තටත් ඒ හැකියාව තියෙනවා. ඒ නිසා පින්නතුනේ අපි කොච්චර කම්මැලි වුණා. දැන් උදාහරණයක් මම මේ පින්නතුනේ මම ඉස්සර ඉස්කෝලේ යන මාරම කම්මැලි. මට ඉස්කෝලේ යන දවසට පින්නතුනේ කියන වහ කෑවා වගේ තමයි. උදේ පාන්දර නැගිටිනේ. දැන්ත් උදේ පාන්දර නැගිට ගන්න අමාරුයි. දැන් මේ අභිධර්ම උගන්වන්න තියෙන කැමති නිසා නැගිටලා ආව නිසා නැත්තම් නිදා ගන්න එක මම නතර කරන්නේ. එතකොට පින්නතුනේ මොකක්ද වෙන්නේ? උදේට හරිම අමාරුයි. ඊට පස්සේ මම ඉතින් කියනවා ආච්චි මගේ ඔළුව කා කියනවා. කමන්නේ සිද්ධාලේප ටිකක් ගහන් ඵලයක්. මගේ බඩ රිදෙනවා ආච්චි.
ඉතින් ඒ නිසා මගේ 9 ඉඳලා 10 11 අවුරුදු 3 අපේ ආච්චිගේ බලය අඩු වුණා මගේ බලය වැඩි වුණා. ඒ නිසා ඒ කාලේ මට ඕන විදිහට තමයි ඉස්කෝලේ ගියේ. දවස් 42යි මාක් රෙජිස්ටරේ තියෙන්නේ. පාසල් පැමිණියා. මම ඊට වඩා ඉස්කෝලේ ගියා. ගියාට බින්දුව දාලා. ඉතින් ඒ නිසා පින්නතුනේ ඔය ආකාරයට එහෙම දෙයක් නැහැ. ඊට පස්සේ ඉස්කෝලේ දැන් ඔය 9 වසරෙන් පස්සේ අපේ ඉස්කෝලේ මේ කියන්නේ සංචාර ඕගනයිස් කරනවා. ඒ කියන්නේ ළමයි ඔක්කොම එකතු වෙලා දවස් දෙකේ තුනේ ට්‍රිප් යනවා. ඉතින් අපි ඒවට නොයා ඉන්නද අපි අනිවාර්යෙන් කැමතිලා කොහොම හරි ගෙදරින් අඬලා සල්ලි ගෙනහිල්ලා දෙනවා. දැන් පින්නතුනේ ට්‍රිප් එක යන්න නම් උදේ 8ට නෙමෙයි ඉස්කෝලේට යන්න ඕන. උදේ 4ට ඉස්කෝලේට යන්න ඕන. අපි කීයටද ඉස්කෝලේට යන්නේ? උදේ 3 වෙනකොට ඉස්කෝලේට යනවා. ඇයි එදා විතර එහෙම දෙයක් උනේ? ඇයි ඉස්කෝලේ යන දවසට උදේ 8ටත් නැගිට ගන්න බැරි කෙනා උදේ 2ට නැගිටලා ලේස්ති වෙලා අඳුන් ටිකක් දාගෙන 3 වෙනකොට ඉස්කෝලේට යන්නේ? කැමැත්තයි බලපාන්නේ පින්නතුනේ. අන්න ඒක ඇතිනේ. යමකට කැමති නම් ඒක කරන එක අමාරු දෙයක් නෙවෙයි. මගේ යාළුවෙක් එක දවසක් යාළුවෙක්ගේ අක්ක කෙනෙකුට කිව්වා අක්කේ මට ඉස්කෝලේ යන්න එක වහ කදුරු වගේ බං. මිස් කෙනෙක්ට හරි ලව් කරපම් බඩ ඉස්කෝලේ යන්න පුළුවන් වගේ. ඒකත් ඇත්ත කතාවක් පින්නතුනේ. මොකද්ද ඒකට එහෙම හේතුව අපේ සමහර යාළුවොත් මං වගේ ඉස්කෝලේ යන්න අකමැතියි. ඒ වුණාට ගෑල් ළමයෙක්ට හිත ගියාට පස්සේ මෙන්න උදේ 6:00ටම ඉස්කෝලේ ඇවිල්ලා සම්පූර්ණ ඔක්කොම පන්තිය පිහදාලා ඔක්කොම කළා. අනිත් දැන් යාට පිහදාන්නත් නැහැ. අනිත් ළමයිට පිහදාන්න තියෙන දවසේ යා පිහදාලා ඔක්කොමට මල් දාලා ඔක්කොම එනකොට එතකොට ඒ කාලේ ඇඳුම ඇඳගෙන යන්නේ ඉස්තිරික්කේ තියලා නූලට මදිනවා. නූලට වැදලා තියෙන්නේ. එතකොට පින්නතුන් දැන් ඉස්කෝලේ යන්න බෑයි කියපු එක අපි කිව්වත් උන් අතර වෙන්නේ. ඒ ආකාරය සිද්ධ වෙන ඉතින් යමකට කැමැත්ත ඇති වුණාට පස්සේ ඒක නතර කරන එක ලේසි දෙයක් නෙවෙයි. ඒක නතර කරන්න ඕන එකම දෙයයි කරන්න තියෙන්නේ. ඊට වඩා කැමැත්ත ඇති වෙන එකක් ගෙනල්ලා තියන්න ඕන. ඊට පස්සේ නතර කරන්න පුළුවන්. නැත්තම් නතර කරන්න බෑ. ඒ නිසා අපිට දැන් ওই ආකාරයට කැමැත්තෙන් අකුසලයේ පැත්තට තරයි යන්න පුළුවන්. කැමැත්තෙන් කුසලයේ පැත්තට තරයි යන්න පුළුවන්. අපි අකුසල පැත්තට කැමති වෙන එක අපිට ආයෙත් උගන්වන්න ඕනේ. ඒකට තමයි මේ කැමති වෙලා ඉන්නේ සංසාරේ යන්නේ ඒක නිසා. අකුසලයට කැමති නිසා. ඒ නිසා දැන් අපිට යන්න බැරි වෙලා තියෙන්නේ මොකද්ද? කුසලයෙන් තියෙන උපරිම තත්වයට. අකුසලයෙන් තියෙන උපරිම තත්වයේ තමයි අම්මා මැරලා ගිහිලා අවීචිය උපදින. ඒකත් වෙලා තියෙන්නේ සංසාර ගමනේ මොනතරම්. ඒ නිසා දැන් නිවනට යාගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි නිවනට කැමති වෙන්න ඕන. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන ඔබ නිවන ගැන නිතර කල්පනා කරන්න. නිවනේ තියෙන ස්වභාවය කල්පනා කරන්න. ඒතං සන්තං ඒතං ප්‍රණිතං යදිදං සබ්බ සංඛාර සමතෝ කියලා කියන්නේ ඒකයි. ඒකමයි සාන්ත ඒකමයි ප්‍රණීත ඊට වඩා ප්‍රණීත දෙයක් නැහැ කියලා නිවන ගැන කල්පනා කරන්න. නිවන ගැන කල්පනා කරන්න බැරි හේතුවක් තියෙනවා. හේතුව මොකද? මේ ජීවිතේ සැපයක් තියෙනවා. සැපයකට අපි කැමැත්තක් දක්වලා තියෙනවා. ඒතර මේ ජීවිත බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ මේ ජීවිතේ යම් ආස්වාදයක් විඳිනවා. ඒ ආස්වාද පක්ෂයට තියෙන කැමැත්ත නිසා තමයි ඔබට මේ සංසාරයෙන් ගත වෙන්න බැරි. ඒ නිසා ඔබ එකක් ගැන නිතර කල්පනා කරන්න. මොකක් ගැනද? දුක ගැන කල්පනා කරන්න. දුක ගැන වැඩිපුර කල්පනා කරන කෙනා මේක ඉන්න කැමති වෙයිද? එයා කැමති වෙන්නේ. එයාට ඕන මොකද? දුකෙන් අයින් වෙන්න. එහෙනම් එක පැත්තක එක හේතුවක් තමයි අපි දුක ගැන කල්පනා කරන්න තියෙන කම්මැලිකම. දුක ගැන අපි දන්නවයි කියලා හිතාගෙන ඉන්න නිසා අපි ආස්වාදයට කැමති වෙලා ඒ ආස්වාදය ගැන හිතා ඉන්නවා. දුක ගැන කල්පනා වෙන ඒවා අමතක කරලා දාලා ඒ නිසා අපිට නිවන වැළකීලා තියෙනවා. එහෙනම් අපිට නිවන් දකින්න ඕන තවත් දෙයක් තේරුම් ගන්න ඕන. මොකද්ද? නිවන ගැන කැමැත්ත වැඩි කරගන්න දුක ගැන කැමැත්ත වැඩියෙන් දුක ගැන දැන ගැනීම වැඩි කරගන්න ඕන. දුක ගැන දැන ගැනීම තමන් වැඩි වෙන තරමට එයා ඒ ප්‍රමාණයට නිවනට කැමති වෙනවා. ඒක ඒකාන්ත සත්‍යය. එහෙනම් පින්නොත් අපිට නිවන ගැන අපි දන්නේ නැහැනේ. අපි නිවන ගැන තාම හරියට දන්නේ නැහැ. අපි දන්නව මොකක් ගැනද? අපිට තියෙන දුක ගැන. දන්නවද? අපි හැමෝම තියෙන දුක ගැන අපි දන්නවා. එහෙනම් අපිට පුළුවන් අපේ දුක ගැන කල්පනා කරන්න. එතකොට අපිට ඕනේ එයින් එතර වෙන තැන. අන්න එතන නිවන. එතන තමයි නිවන. මේකට බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි එකතු වුණොත් දෙකක් කරන්න. එකක් තමයි මොකද්ද? ධර්මයේ කතා කරන. ධර්මයේ කියන්නේ චතුරාර්ය සත්‍ය. එහෙනම් දුක ගැන ඔබ නිතර කතා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තනියෙන් හිටියොත් ආර්ය තුෂ්ණිම් භාවයේ නාර්ය තුෂ්ණිම් භාවය කියන්නේ මනසට අරමුණු වෙන්නේ නැතුව එන එක නෙවෙයි. දුක ගැන අරමුණු කරන්න. නැත්නම් අනිත්‍ය ගැන අරමුණු කරන්න. අනාත්මය සංඥාව අරමුණු කරන්න හුදකලාවට ගිහිල්ලා. එහෙම කියනවනේ. නැත්නම් හිත තැම්පත් වෙන අරමුණකට ගන්න. තැම්පත් වුණාම හොඳට ඇඟේ තියෙන දුක තේරෙනවා. හිතේ තියෙන දුක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒකයි. ඉතින් අපි හිතනවා අපි දුක්ඛාරය සත්‍ය ගැන අපි හිතනවා අපි දන්නවයි කියලා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, අප්‍රියෙහි සම්පයෝගෝ දුක්ඛ, ප්‍රියෙහි විපයෝගෝ දුක්ඛ, යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා අපි හිතනවා. හරි අපි දැන් දුක්ඛාරය සත්‍ය දන්නවා. ඒව දැනගත්තට මදි. ඒක කල්පනා කළා මේක මහා මේ කුණු ගොඩක් මේක වැඩකට නෑ කියලා හිතන හොඳටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. ප්‍රත්‍යක්ෂ වෙච්ච ගමන් තමයි හිත නිවන හොයන්න හදන්නේ. නිවන අරමුණු කරන්න හදන්නේ. මොකද කවුරුත් දුකේ ඉන්න කැමති නෑ. එහෙනම් තාමත් පින්නතුන් අපි සංසාරේ යන්නේ ඊළඟ හේතුව තමයි
අපි සමහර වෙලා බුදුවරු රහතන් වහන්සේලා හම්බ වෙච්ච අවස්ථාවට ওই දුක්ඛාරය සත්‍ය කිව්ව මෙහෙම එකක් උඹලා විඳිනවා කියලා. ඒ අවස්ථාවේ අපි ඒක හිතුවා අපි ඒක දන්නවා කියලා. දන්නවා කියලා කල්පනා කරන්න මහන්සි වුණේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියපු ඒ ආකාරයෙන් නිතරම දුක ගැන කල්පනා කරන්න ඕනේ. ජීවිතේ මේ හැම මොහොතකම විඳින මේ සපරින්නේ කල්පනා කරන්න ඕනේ. එතකොට තමයි මේකෙන් එතර වෙන්න පුළුවන්. ඒ තාක්කල් එතර වෙන්න බෑ. දැන් ඉෂුවරු භාවනා කරනවා ඒක හොඳයි. ඒගොල්ලෝ භාවනා කරනවා ඒගොල්ලෝ බඹලොවට යනවා. නමුත් දුක අවසන් නැහැනේ. ඒ චිත්තක්ෂණය තුල තියෙන ජාති ජරා මරණ ව්‍යාධි ඔක්කොටම යා ගොදුරු වෙනවා. ඒ නිසා පින චිත්තක්ෂණයට දුක ගැන කල්පනා කරන්න ඕනේ. හැම මොහොතක් තුල කොච්චර සැපයක් ආවත් ඒක වෙනස් වෙලා යන හැටි. ඒක Tamanට ඕන විදිහට තියාගන්න බැරි හැටි. මේ ශරීරය දෙන වැඩි ඕන මනුස්ස ලෝකෙදි තමයි ඔක හොඳටම කරන්න ලේසි. ඇයි ලේසි? උදේට නැගිටින වෙලාවේ ඉඳලා බාත්රූම් එකකට යන එක සැපද දුකද? හරිම දුක. අද උදම් මූණ හොදගෙන ආවේ කැමැත්තට නෙමෙයි මේකට එන්න ඕන නිසා. නැත්තම් 12 11 වෙනකොට මූණ හොද ගන්න තිබුණා. ඉතින් මෙහෙම එන්න බෑනේ. ඉතින් හොදලා ගිහිලා අර ඇල් වතුර වැටෙනකොට කොච්චර සුවපත් වේවා කියලා හිතෙනවද? කොච්චර දුකක්ද පිළිඳුන මූණේ. ඊට පස්සේ අඳුම් හොදන්න එනකොට ඊට පස්සේ බාත්රූම් එකට ගිහිල්ලා ඒක පිරිසුදු කරලත් එන්න ඕන. නිකන් තියලා ඉන්න බෑනේ. ඒක ඊටත් වඩා දුකක්. ඉතින් ওই ආකාරයට පිට උදේ නැගිට වෙලා ඉඳලා හවස නිින්ද යනතුරු මොහොතින් මොහොත කල්පනා කරන්න විඳින දුක කන කට්ට. ඉතින් ඕක දැන් අපිට හැමතිස්සෙම ස්වභාව දහම පෙන්වනවා. උඹ හිතුවට උඹේ ශරීරය උඹට අයිති නැහැ. උඹ හිතුවට උඹට මේ ස්වභාව දහම උදව් කරන්නේ නැහැ කියලා උඹට උදව් කරලා නැහැ. උඹ හැමතිස්සෙම දුකටපත් වෙනවා. නමුත් අපි හිතනවා මොකද්ද? සිහිනයක්. අනේ එහෙම නැහැ. මේක යම්කිසි ආතල් එකක් තියෙනවා. ඇත්ත. පොඩි එකක් තියෙනවා. පොඩි ආස්වාදයක් මේකේ තියෙනවා. නමුත් ආදීනවේ වැඩි. දැන් අපේ ශරීරය තියෙන ආස්වාදය මොකද මේක ලස්සන කරලා හැමෝටම ගිනිහින් පෙන්වන්න පුළුවන්. මටත් මේ වගේ බොඩි එකක් තියෙනවා. මම හැන්සම් නේද? මම ප්‍රෙටි විමන් නේද? එහෙම පෙන්න ගන්න පුළුවන් හැකියාව මේකේ තියෙන. ඒක තමයි ආස්වාද පක්ෂය. මේක ආදීනව පක්ෂය මොකද්ද? මේක ඇහි ඉඳලා රෝග හට ගන්නවා. කනේ ඉඳලා රෝග හට ගන්නවා. නාසයේ ඉඳලා රෝග හට ගන්නවා. දිවේ ඉඳලා රෝග හට ගන්නවා. කයේ ඉඳලා රෝග හට ගන්නවා. ඇටකටු වල පවා රෝග හට ගන්නවා. ඒ මදුවට වකුගඩු වල හදවතේ යක්මාවේ ලේ වල ඔය ආකාරයට රෝග වලින් පිරී යනවා. ඊට පස්සේ කොච්චරද පිළිකා දද කුෂ්ඨ වන බගන්දලා පිරීලා යනවා. ඒ අමතරව කිසිම රෝගයක් නැතුව ඉඳලා එකපාරට කර්ම විපාක ආබාධ එනවා. ඊට පස්සේ ඒවත් ඒ විතරක් නෙවෙයි. කර්ම විතරක් නෙවෙයි. එක වෙලාවටම සීතල වෙනවා. ඒක අපි සීතල වෙලා යනවා. එක වෙලාවට රස්නේ වැඩි වෙනවා. අපිට රස්නේ වැඩි වෙනවා. ඍතු වෙනස් වෙන්න අපිට ඉන්න පහසු වෙනවා. ඍතු පරිණාමජ ආබාධා. ඒ නිසා වාතය කිපෙනවා. පිත කිපෙනවා. සෙම කිපෙනවා. සෙම කිපෙනකොට ලේන්සු අරගෙන තමයි අපි ධර්මය අහන්න ඉන්න ඕන. උගන්වන්න වෙන්නේ මොනවා හරි මෙතන තියාගෙන තමයි. ඒ නිසා උයි ආකාරයට පින්නතුනේ මේ ශරීරයට පුදුමාකාර වද බන්ධන ගොඩක් හැම මොහොතකම සිද්ධ වෙනවා. අපිට ඔය ඔක්කොම වෙනවා. ඔය කියපු ඔක්කොගෙම 90%ම අපිට වෙලා තියෙනවා. රෝග කීපයක් විතරයි හැදිලා නැත්තේ. ඒත් අපි හිතන්නේ මොකද්ද? තාම මේක හොඳ අප්පා. මේක නියමයි. මේක අවුලක් නැහැ. ওই පොඩි ටිකක් තියෙන ඕකට ওই පැච් වර්ක්ස් ටික දා ගන්නවා ඊට පස්සේ යනවා. ඊට පස්සේ අර දැන් ඊට පස්සේ පැච් එක ගැන කල්පනා වුණා. දැන් මොකක් හරි හැරව ගන්න තුවාලයක් තියෙනවා. දැන් ඕක ගැන කල්පනා වුණා මොකද වෙන්නේ? සුදු පාට ප්ලාස්ටරයක් දාලා වහගන්නවා. කමට වඩා ලස්සනයි ප්ලාස්ටරේ. ඒක ෆැෂන් එකට ගහගන්න. ඒකත් ගහන්නේ ෆැෂන් එකටයි. ඒක හරි මේ බලහන් මගේ කවුල මේ තිබුණට වඩා ලස්සනයි කියලා දැනෙන්න ඕන විදියට. ඊට පස්සේ පිටින් ඒකට ප්ලාස්ටරයක් දාලා ඒකෙන්ම අපි රැවටෙනවා. නමුත් මේ ඇතුළ හොඳට කුණු වෙලා තියෙන්නේ. මේ සුද්ධ කරලා බෙහෙත් දාලා ඔක්කොම කරලා තියෙන්නේ. නමුත් ප්ලාස්ටරේ බල හිතමු මේක නම් නියමයි මර ලස්සනයි. ඊට පස්සේ සමහර මිනිස්සු මේ ප්ලාස්ටරේ ලස්සනයි කියලා දැම්මට පස්සේ ඒ හැඩයටම පච්චයක් ගහගන්නවා. ඇයි පච්චේ ගහගන්නේ? දැන් ඒක ලස්සනයි කියලා. ওই පච්චෙන්නේ එහෙම තමයි. ඉස්සර තුවාල වලට යම් ප්‍රතිකර්ම කරගන්නවා අනිත් මිනිස්සු හිතනවා මේක ලස්සනයි කියලා. ඒත් ඒක ගහගන්නවා. ඒ ආකාරයට තමයි පච්චවල ආරම්භය ලෝකයට පැමිණෙන්නේ. ඒ නිසා පින්නතර අන්නේ ආකාරයට අපි මුළු ජීවිත කාලෙම මේ හැම මොහොතකම තුල තියෙන දුක අමතක කරනවා. දුක අමතක කරන නිසා සුළු ආස්වාදයක් මේක තුල තියෙනවා. ඒ ආස්වාද පක්ෂය තුල අපි තාම සංසාරය යන්න කැමති වෙලා තියෙනවා. ඒ නිසා අර ආදීනවේ බලන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා. බලපල්ල උඹලගේ ආදීනවේ. මේක තියෙන දිව්‍ය ලෝකේ බලන එකක් නෙවෙයි. මේක නිරේ බලන එකක් නෙවෙයි. මේ හැම දවසකම තියෙන මේ මොහොත තුල තියෙන ආදීනව පක්ෂය බලන්න. බලනකොට අපිට ඕන වෙන එතනින් නැති තැනක් හිතට ඕන වෙනවා. අන්න එතකොට හිත කැමති වෙනව මොකටද? දුකින් නිදහස් වෙන එක අමා මහ නිවනට. ඒ නිසා එක ආකාරයකට පින්නතර අපිට නිවනට කැමැත්ත ඇති කරගන්න බැරි වෙලා තියෙන හේතුවක් තමයි දුක ගැන කල්පනා නොකිරීම. අපි දැන් හිතන්නේ ධර්මයේ දැනගත්තට පස්සේ අපි දුක ගැන දන්නවයි කියලා. දන්නවයි කියලා තමයි අපේ අවබෝධය තියෙන්නේ. ඔව් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සෝතාපන්න කෙනාට වඩා සක්‍රුදාගාමි කෙනා තමයි දුක ගැන දන්නේ. එහෙනම් සෝතාපන්න කෙනාත් සක්‍රුදාගාමි වෙලා තියෙන්නේ මොකද? දුක අවබෝධ කරලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සක්‍රුදාගාමි කෙනාට වඩා අනාගාමි කෙනා දුක ගැන දන්නවා. සක්‍රුදාගාමි කෙනාටත් වෙලා තියෙන්නේ මොකද? දුක ඊට වඩා අවබෝධ කරගන්න. අනාගාමි කෙනාට වඩා රහතන් වහන්සේ දුක ගැන සම්පූර්ණ දන්නවා. එහෙනම් රහත් වෙලා තියෙන්නේ කොහොමද? දුක පරිපූර්ණ අවබෝධ කරලා. එහෙනම් අන්තිමට කරන්න තියෙන්නේ මොකද? දුකම අවබෝධ කිරීමට යන්නේ.
ඒක සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියලා බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී විස්තර කරලා තියෙනවා. ඒ නිසා මේ පින්නතුනි මේ අද ඉගැන්වුවේ ලෝභයයි ඡන්දයයි මේ ධර්ම වලට බුදුරජාණන් වහන්සේ කියන එර්ධිපාද ධර්ම මොන ධර්මද පින්නතුනි? එර්ධිපාද. එර්ධිපාද කියන වචනේ තේරුම මොකද්ද? එර්ධිපාද කියන්නේ මොකද්ද? එර්ධිපාදයක් කියන්නේ පාද. අහලා නැද්ද තේරුම? එර්ධිපාද කියන එකේ තේරුම තමයි පින්නතුනි අර මේක සරලව කියනවා නම් මෙහෙම අරමුණ ඉෂ්ට කරවන්න පුළුවන් ධර්ම. මොකක් කරන්න පුළුවන් ධර්මද? අරමුණ ඉෂ්ට කරවන්න පුළුවන් ධර්ම වල එර්ධිපාද කියලා. දැන් මො ලෝකේ එර්ධි කියලා කියන්නේ විශේෂ හැකියාවලට එර්ධි කියන වචනේ භාවිතා කරනවා. දැන් අපි ගත්තොත් පින්නතුනි අපිට වඩු වැඩ බෑ. තව කාට හරි වඩු වැඩ පුළුවන්. ඒකේ යාට තියෙන එර්ධියක්. අපිට නැති විශේෂ හැකියාවක්. තව කෙනෙක්ට පුළුවන් පින්නතුනි ඉංජිනේර කෙනෙක් වෙන්න. එතකොට එයාට අපිට නැති එර්ධියක් යාට තියෙනවා. ඊට පස්සේ කුරුල්ලන්ට පුළුවන් පියාඹන්න. පුළුවන් නේ පියාඹන්න. එතකොට පින්නතුනි අපිට පුළුවන් ද පියාඹන්න? බෑ. එහෙනම් අපිට නැති එර්ධියක් කුරුල්ලන්ට තියෙන කුරුල්ලන්ට පුළුවන් පියාඹන්න. ඒතර ලෝකේ සාමාන්‍ය ওই වගේ දේවල් එර්ධි කියලා සලකන්නේ නැහැ. මොකද ඕවා සාමාන්‍ය හැමතිස්සෙම තියෙන දේවල් නිසා ලෝකේ ඕවට එර්ධි කියන්නේ නැහැ. නමුත් එර්ධි කියන වචනේ තේරුම තමයි විශේෂ හැකියාව කියන වචනේ. ඉතින් එක්කෙනෙක්ට නැති විශේෂ හැකියාවක් තව තියෙනවා. ඒක එර්ධියක් බවට ලෝකෙපත් වෙනවා. නමුත් ඕවා හැමතැනම තියෙන නිසා ඕවා එර්ධි කියලා ගන්න. අපි එර්ධි කියලා සලකන්නේ මොකද්ද? අහසින් ගියොත් අපි කියනවා අනේ එර්ධි වුණා කියලා. පොළොවේ මත වුණොත් අපි කියනවා අනේ එර්ධි වුණා කියනවා. හිත ගැන කියවොත් අපි කියනවා අනේ එර්ධියක් යාට තියෙනවා කියලානේ. අපි ඕවා තමයි ලෝකේ විශේෂ හැකියාව. දැන් යම කෙනෙක්ට හිත කියවන්න පුළුවන්. ඒක හැමෝටම තියෙන හැකියාවක් නෙවෙයි. ඒක අපි ඒවට එර්ධි කියලා භාවිතා කරනවා. එතකොට පින්නදින ওই වගේ දේවල් වලට එර්ධි කියලා කියනවා. එර්ධි පාද කියනවා ඒ හැකියාවන් වලට විශේෂ හැකියාවන් වලට ගෙනියන්න පුළුවන් ධර්ම වලට. දැන් නිකන් හිටියා කියලා පින්නදින පෙර ජීවිත බලන්න බෑනේ. යම් කිසි ආකාරයට යන්න ඕන. අන්නේ ඒ හැකියාව දියුණු කරගන්න ගෙනියන්න පුළුවන් ධර්ම වලට කියන මොකද එර්ධි පාද. එතකොට මේ පින්නදින ඒ නිසා එර්ධිපාද වලින් නොලබපු හැකියාවන් වලට යවන්න පුළුවන් හැකියාව තියෙනවා. නිවන කියන්නේ අපි ලබපු දෙයක් නෙවෙයි. ඒක යම් කිසි ආකාරයකට ලබා ගන්න ඕන දෙයක්. ඒතකොට මේ එර්ධිපාද වලට පුළුවන්කම තියෙන නිවන කරාව අපි අරගෙන යනවා. දැන් විද්‍යාඥයෙක් කියලා ළමෙක් පුංචි කාලේ විද්‍යාඥයෙක් නෙවෙයි. නමුත් මේ එර්ධිපාද වලට හැකියාව තියෙනවා. එයා විද්‍යාඥයෙක් බවට පත් කරවන්න. එහෙම හැකියාව තියෙනවා. දැන් සමහර දුප්පත් මිනිස්සු උපතින්ම දුප්පත්. නමුත් එර්ධිපාද වලට හැකියාවක් තියෙනවා. එයා අධික පොහොසතෙක් බවට පත් කරන්නේ. දැන් අපි ලංකාවේ ඉන්න සමහර මිනිස්සු කියනවා මම මාතරින් එනකොට කොළඹට 7-5යි අරගෙන ආවේ කියලා. දැන් මට කොළඹින් භාගයක් අයිති. එහෙම කියන මුදලාලිලි ඉන්නවා. ඒතකොට එයා හිතන්නේ එයා තමයි එතෙන්ට ආවේ කියලා. එයා නෙමෙයි එතෙන්ට ආවනේ. එයාගේ කැමැත්ත. එයාගේ වීරිය. එයා එතෙන්ට අරගෙන ආවේ. එයා කැමැති වුණා ධනවතෙක් වෙන්න. නිසා ඒ කැමැත්ත තියෙන නිසා එයා ඒ පැත්තට ඇදිලා ආවා. ඒ නිසා එයා ඒ වෙනුවෙන් වැඩ කරා. එයා ඒ වෙනුවෙන් කැපවීම කරා. ඉතින් එයා ධනවතෙක් වුණා. අන්තිමට එයා කියනවා මම තමයිලු ධනවතෙක් වුණේ. පිස්සු. කවුද ධනවතෙක් කරේ? ඡන්ද චිත්ත විරිය විමර්ශාවල හැකියාවකින් ධනවතෙක් කරේ. සමහර අය කියනවා මම තමයිලු හොඳටම ඉගෙන ගත්තේ. මම තමයි ඉන්ටෙලිජන්ට්. මට තමයි හැකියාව තියෙන්නේ. පිස්සු. කවුද? එයාට ඉගෙනීමට තියෙන කැමැත්තත්, ඉගෙනීමට ඒ තියෙන කැමැත්ත නිසා ඇති කරගත්තා වූ වීරියත්. ඒ නිසා එයා ඉගෙන ගත්තා. මිසක් එයාට ඉගෙන හදිසි අපි මෙහෙම හිතමු. යම්කිසි මිනිසෙක් උපදිනවා. අපි උපකල්පනයක් මේ කරන්නේ. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන කිසිම සිතුවිල්ලක් උපදින්නේ නැහැ. එයාට පුළුවන් ද කොහෙට මොකක් හරි කරගන්න. අඩුතරම එයාට නැගිටින්නවත් පුළුවන් වෙන්නේ. එයි නැගිටින්නත් එයා කැමති වෙන්න ඕන. කැමති වුණාම තමයි නැගිටින්න පුළුවන් වෙන්නේ. නිසා එහෙම වෙන්නේ නැහැ. හැම කෙනෙක්ගේම හිතේ මේක උපදින ලෝකේ. ඒ නිසා පින්නතුනේ ඒ එර්ධිපාද වලින් තමයි Taman නොලබපු සාර්ථකත්වයන් කරා අරගෙන යන්නේ. දැන් අපි හිතන්නේ මොකද්ද? අපි සාර්ථකත්වයට ගියාම හිතනවා මගේ හැකියාවක් මේක කියලා. අන්න ඒක එර්ධිපාද වල තියෙන හැකියාව මම කියලා ගන්නවා. අන්න සක්කාය දිට්ඨියට වැටෙනවා. අන්න එර්ධිපාද වල දෙන කවදාවත් රහතන් වහන්සේ කියන්නේ නැහනේ. මම රහත් වුණා කියලා තියෙනවද? නෑනේ. සම්මුති වශයෙන් කියලා දෙනවා. රහතන් වහන්සේ කියන්නේ නැහනේ මම කියන ස්වභාවයක් නෑ. සම්පූර්ණම නැති කරා කියලා නේ කියන්නේ රහත් වුණාම. ඒතකොට රහතන් වහන්සේ දන්නව රහත් උනේ මම නෙමෙයි කවුද? එර්ධිපාද වල බලය. රහතන් වහන්සේ දන්නව එර්ධිපාද වල තියෙන බලය. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක කියනවා ආනන්ද ඡන්ද චිත්ත විරිය විමර්ශා එර්ධිපාද හතර මනා කරපු වඩපු කෙනෙකුට මේ ලෝකේ කල නොහැක්කා නෑ. ඒ කියන්නේ ඡන්ද චිත්ත විරිය විමර්ශා එර්ධිපාද හතර උපරිම දිනු කරපු කෙනෙක්ට මේ ලෝකේ කල නොහැක්කක් නිසා ආයු කල්පයක් උඩක් වැඩ ඉන්න පුළුවන් ආනන්ද කියලා තියෙනවා. ආයු කල්පයක්. ඒ කියන්නේ මේ එර්ධිපාද හතරට පුළුවන් කර්මය වුණ තීරණය කරපු ආයුෂ උනත් වැඩි කරන්න. නැති කරන්නත් පුළුවන් වැඩි කරන්නත් පුළුවන්. එහෙම හැකියාවක් තියෙනවා. බලන්න කියන කතාව දැන් බුදුරජාණන් වහන්සේ උපදිනකොට කර්මයෙන් තීරණය කරලා තින්නේ. මෙච්චර කාලයක් ඉන්නේ. අසංකේයයක් ආයුෂ තීරණය කරලා තින්නේ. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේලා ප්‍රතිසන්දිය ලබන්නේ අසංකේයයක් ආයුෂ තියෙන කර්මයකින්. නමුත් අර ඒ කාලේ තියෙන ධර්ම ඒ කියන්නේ ඍතු ස්වභාවය නිසා එච්චර ජීවත් වෙන්නේ නැහැ. නමුත් ඕනනම් ඒ කර්ම ශක්තිය අසංකේයයක් ජීවත් කරවන්න පුළුවන්.
නමුත් පින්නතුනි, ඒ කියන්නේ සමහර බුදුරු අවුරුදු ලක්ෂයක් ඉඳලා තියෙන්නේ. 80000ක් ඉඳලා බුදුවරු ඉන්නේ මොකද? ඕනම බුදු කෙනෙක්ට ඒ පිනත් ඇතුව උපදින්නේ. නමුත් ඒ කාලේ තියෙන ඍතුව බලපාන නිසා ඒක අතරක් කල් ජීවත් වෙන්නේ නැහැ. ඊට පස්සේ පින්නතුනි මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේන ආයු කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. දැන් මෙතන සමහර අය කියන මේ ආයු කල්පය කියන්නේ අවුරුදු 160ක් 170ක් කියලා. එහෙම එකක් නෙවෙයි. කියන්නේ කල්පේ කියන්නේ කල්පේ. ඒක කියන්නේ පින්නතුනි මේ එර්ධිපාදවල තියෙන බලයක් පෙන්වන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ. එර්ධිපාද උපරිම තත්ත්වයට ගෙනාපු කෙනාට කල නොහැක්කක් නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ ලෝකේ ඕන දෙයක් බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා මේ ලෝකෙම දැක ගන්න පුළුවන් නේ. එහෙම හැකියාව බුදුරජාණන් වහන්සේට තියෙනවා. මේ ලෝකේ ආවරණය වෙච්ච නැහැ. ඒ එර්ධිපාදවල බලයෙන් තමයි සර්වඥතා ඥාන ලබාගෙන තියෙන්නේ. ඒ අනාවරණ ඥාන ලබාගෙන තියෙන්නේ. ඒ නිසා පින්නතුනි අන්නේ එර්ධිපාද කියන්නේ ඒවා සුළුපටුවට සකන්න ඕන දේවල් නෙවෙයි. ඒ හැම එර්ධිපාද ධර්මයට අවශ්‍ය ඒ දේවල් අපේ හිතේ උපදිනවා. අපි ඒවා වැඩි දියුණු කරගන්න ඕන. ඉතින් ඒ නිසා එර්ධිපාද ධර්ම දියුණු කරගන්න දායන්ට වෙලාව හරි. පාද ධර්ම දියුණු කරගන්න මේ එර්ධිපාද වල බලය තේරුම් ගන්න. තමන්ට හිතෙන්න පුළුවන් තමන්ට අභිධර්ම ඉගෙන ගන්න බෑ කියලා. නමුත් එර්ධිපාද වලට පුළුවන් උගන්වන්න. තමන්ට හිතෙන්න පුළුවන් තමන්ට භාවනා කරන්න බෑ කියලා. නමුත් එර්ධිපාද වලට පුළුවන් ඥානලාභියෙක් බවට පත් කරන්න. තමන්ට හිතෙන්න පුළුවන් මට නම් රහත් වෙන්න පින නැහැ කියලා. නමුත් එර්ධිපාද වලට පුළුවන් අරහත්වයට අරගෙන යන්න. නිසා මේ එර්ධිපාද වල තියෙන බලය තේරුම් අරගෙන මමත්වයේ තියෙන හීන බව තේරුම් අරගෙන මේ පින්නතුන් සංසාර ගමන නිදහස් වෙන්න මේ උපකාරයක් උපනිශ්‍රයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.